සෙටල්මන්ට් තව නෝට් එකකුත් ඇවිල්ලා තිනවා. අපි ඒකයි අර කලින් සතියක වෙබ් එකක් තියෙනවා කොටස් වෙළඳපොළ සේවාවන් කියලා. අපි ඒක කතා කරමු. මම කැමතියි ඔයගොල්ලන්ට අද ඉස්සෙල්ලාම කතා කරන්න මෙන්න මේ නෝට්ස් තුනෙන් මෙන්න මෙතන තියෙනවා මේ PowerPoint එකක් කියලා තියෙනවා. අපි මේක ලැබිලා තියෙනවා මම හිතන්නේ ඔයගොල්ලන්ට එවන්න නැති එවල ඇති මෙතන ගෙවීම් සේවාවන් සම්බන්ධ ව්‍යාපාරය. ඒ කියන්නේ මේක ඇවිල්ලා payment and settlement පාඩමේ PowerPoint එක. අපි මේක කතා කරලා ඉවරලා ඊට පස්සේ මේ අර එදා ගිය සතියේ මම කතා කරපු නෝට් එකකුත් තියෙනවා ඉතුරු වෙච්ච එක. ඒක ඒ කොටසයි ඊට පස්සේ කොටස් වෙන්නපල අපිට වෙලා තිබුණොත් ඒක අපිට කතා කරන්න පුළුවන්. රයිට්. එතකොට අපිට පාඩම් පටන් ගන්න පුළුවන්. මාව ඔයගලන්ට ඇහෙනව නේද? අපි ක්ලාස් එක පටන් ගන්න හදන්නේ. ඔයගොල්ලෝ මයික්ස් ඔන් කරලා තියෙන්නේ. මාව ඇහෙනවද? මාව ඇහෙනවද ඔයගලන්ට? ඔයගොල්ලෝ මයික්ස් ඔන් කරලා නේ තියෙන්නේ. මාව ඇහෙනවද? රෙස්පොන්ස් කරන්න. ඔව් ඕකේ රයිට්. හරි. අපි පාඩම් පටන් ගමු. මම කැමතියි ඔයගලන්ට රයිට්. මම කැමතියි අද ඉස්සෙල්ලාම පටන් ගන්න මෙන්න මේ PowerPoint එක. මේක දැන් ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට. මේ ගෙවීම PMS සවන මම එදා කිව්වා වගේ මතක ඇති ඔයගලන්ට මතක් කරගන්න. මේ ගෙවීම් PMS සේවාවන් සම්බන්ධ මේ පාඩම ඔයගලන්ට මේ non banking subject එකේ තියෙන අනිවාර්යෙන් හැමදාම ප්‍රශ්නයක් එනවා. ඒ වගේම survey of financial system පාඩමෙත් අනිවාර්යෙන් හැමදාම payment and settlement පැත්තෙන් ප්‍රශ්නයක් එනවා. ඒතකොට ලකුණු මේ විෂයන් දෙකේම ගත්තොත් ලකුණු 40ක ප්‍රමාණයක් ඔයගලන්ට උපය ගන්න පුළුවන් මේ පාඩම් ටික හරියට කරොත්. මේකේ තව පාඩමකුත් තියෙනවා එවන්න. ඒක අපි ඉදිරි කාලේ වෙනවා. දැන්ට ඔයගලන්ට මේ PowerPoint එකේ පටන් ගමු. දැන් මේකේ මාතෘකාව තමයි ගෙවීම් සේවාවන් සම්බන්ධ ව්‍යාපාර. මේක payment services business right. අපි බලමු. දැන් මේකෙදි ඇත්තටම අපි මේ පාඩමට යන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන මේකේ විශාල කාර්යභාරයක් කරන මහ බැංකුව. ගෙවීම් PMS සම්බන්ධ. ඒක ගෙවීම් PMS පනතෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව වෙනම ගෙවීම් PMS දෙපාර්තමේන්තුවක් තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ. ඒ අය තමයි වකීම් පැවරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව සාමාන්‍ය මහ බැංකුවට මේ ගෙවීම් PMS සම්බන්ධ විශාල වකීමක් පැවරලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණු අපි ඒක එදා කෙටියෙන් අපි මේ විෂයට ප්‍රමාණවත් පරිදි කතා කරා. මූලික අරමුණු දෙකක් ඔයගලන්ට මතක ඇති. ආර්ථික හාමි ස්ථායීතාවය මූල්‍ය පද්ධති ස්ථායීතාවයෙන් ප්‍රධාන අරමුණු දෙක තමයි මහ බැංකුවේ තියෙන්නේ. ඒ අරමුණු දෙක ඉටු කරන් තමයි මහ බැංකුව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙන්න මේ මහ බැංකුවේ මූලික අරමුණු ඉටු කිරීම සඳහා සහ ඒ වගකීම් හරියාකාරව ඉටු කිරීම සඳහා පහත් සඳහන් වගකීම් ඉටු කරනවා. මේක තමයි මූලික අරමුණු දෙක. අපි කලින් කතා කරා ආර්ථික හාමි ස්ථායීතාවය මූල්‍ය පද්ධති ස්ථායීතාවය. මේ අරමුණු දෙක ඉෂ්ට කරන් තමයි මහ බැංකුවේ සීලම කටයුතු සංවිධානය වෙලා තියෙන්නේ. බැංකුවල ප්‍රධාන බැංකුව හැටියට. ඒතර ඉහත මූලික වගකීමට සමගාමීව මුදල් හා කාසි නිකුත් කිරීම සහ කළමනාකරණය කිරීමේ බලයත් මහ බැංකුවට තමයි ලැබිලා තියෙන්නේ. මහ බැංකුවේ කටයුතු ඔය පැත්තෙන් ගත්තාම මූලික අරමුණු දෙකයි. ඒකට සමගාමීව මුදල් හා කාසි නිකුත් කිරීමේ තනි බලයත් මහ බැංකුවට ඒ සහ කළමනාකරණ බලයත් මහ බැංකුවට ලැබිලා තියෙන්නේ. එතකොට ඒ වගේම මහ බැංකුවේ තියෙන නියෝජිත කාර්යභාරයන් කීපයක්. ඔයගොල්ලෝ දන්නවා සේවක සාධකාර මුදල කළමනාකරණය කිරීම. අපිට වෙනම පාඩමක් තියෙනවා EPF ඒ විෂය සම්බන්ධව සේවක සාධකාර මුදල සම්බන්ධව. ඒකේ කළමනාකරණය ඒ කියන්නේ අරමුදල් කළමනාකරණය කියන ෆන්ඩ් මැනේජ්මන්ට් එක accounts පැත්ත සම්පූර්ණ ගන්න ශ්‍රී ලංකා මහ බැංකුව. නමුත් අරමුදලේ නියාමනය සහ පරිපාලන කටයුතු සම්පූර්ණ කරන්නේ කම්කරු කොමසාරිස් ජෙනරාල් වරයා. ඒක නීතියෙන් ලැබිච්ච බලය ප්‍රකාරව ඒ වකීම් දෙපැත්තට බෙදලා තියෙන්නේ. පරිපාලන බලය සහ නියාමන කටයුතු කම්කරු කොමසාරිස්වරයා කරනවා. අරමුදල් කළමනාකරණය මහ බැංකුව පැත්තේ. ඒතර අරමුදල් කළමනාකරණය කිරීමත් මහ බැංකුවේ එක්තරා එක විදිහක නියෝජිත කාර්යභාරයක්. ඊළඟට රටේ විදේශ සංචිත කළමනාකරණය කිරීම. foreign reserve එක manage කරන එක. ඒකට තියෙනවා ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව කියලා එකක්. ඒකේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. මට පොඩි වෙලාවක් දෙන්න. මල්ලි මම ක්ලාස් එක පටන් ගන්න ඉස්සෙල්ලා ගත්තේ. මම හදිසියක් නැහැනේ මම ගන්නම් හිමිවට. හරි ඕකේ. මේ එතකොට විදේශ සංචිත කළමනාකරණය මහ බැංකුවේ තියෙන කියන්නේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුව. අපිට ඉස්සරහ පාඩම් වලදී ඔයගලන්ට ඒ දෙපාර්තමේන්තුව ගැන යම් ආකාරයක සඳහන් කිරීම වෙනවා. ඒකෝට ඒගොල්ලෝ තමයි මේ විදේශ සංචිත කළමනාකරණය කරන්නේ. ඒ වගේම රාජ්‍ය ණය කළමනාකරණය. අපිට තව පාඩමක් තියෙනවා ඉදිරි කාලේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ කියලා. ඒ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ සම්බන්ධව කතා කරද්දී මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ගැන අපිට කතා කරන්න වෙනවා. ඒ කියන්නේ ඒ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සඳහා වෙනම
රජයට අවශ්‍ය කරන අරමුදල් ණය සම්පාදනය කිරීම සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියලා. ඒකේ මූලිකම කාර්යය වෙන්නේ රජයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරලා දීම. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර හරහා. ඒකට ඒ සම්බන්ධ අපිට වෙනම පාඩමක් තියෙනවා. ඒක අපි මේ පාඩමේදී කතා කරනවා. ඊළඟට ප්‍රාදේශීය සංවර්ධනයේ ක්‍රියාත්මක වෙනවා. රීජනල් ඩෙවලොප්මන්ට්. ඒකත් නියෝජිත කාර්යභාර. මූල්‍ය බුද්ධි ඒකකය. මම හිතන්නේ මූල්‍ය බුද්ධි ඒකක කියන්නේ ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම වැළැක්වීම, ඒ වගේම මුදල් ගනුදෙනු වාර්තා කිරීම හා ඒ වගේම මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ කියන පනත් හරහා මේ බලය ලැබිලා තියෙනවා මූල්‍ය බුද්ධි ඒකක කියලා ඒකකයට ඒක ස්ථාපිත කරලා තියෙන මහ බැංකුව ඇතුලේ. ඒකත් නියෝජිත කාර්යභාරය. පළාත් කාර්යාල මෙහෙයුම් කටයුතු. ඒ කියන්නේ පළාත් කාර්යාල 6ක් තියෙනවා මහ බැංකුවේ. ඒ පළාත් කාර්යාල 6 වෙන්නේ යාපනයේ දැන් කියන කිලිනොච්චියේ, ත්‍රිකුණාමලයේ, ඊළඟට මාතලේ, ඊට පස්සේ නෝරෙලිය, ඊට පස්සේ අනුරාධපුරේ සහ මාතර. ඒ වගේ පළාත් කාර්යයේ මෙහෙයුම්. ඔය තමයි ප්‍රධාන නියෝජිත කාර්යයන් හැටියට මහ බැංකුවේ අයත් වෙන දේවල්. එතකොට මෙන්න මේවා ඔළුවේ තියාගෙන තමයි අපි මේ ගෙවීම අපේන් සම්බන්ධ පාඩමට යන්න ඕනේ. ඒකයි මම ඒකට ප්‍රමාණවත් පරිදි මේ කාරණා ටික සඳහන් කරේ. මම හිතන්නේ ඒක ඔයගලන්ට පැහැදිලි ඇති. මම ආරම්භය පැහැදිලි ඇති ඔයගලන්ට. මම ආරම්භය මේ මෙහෙම ගන්න හේතුව තමයි ගෙවීම පේවීම සම්බන්ධ පාඩම කතා කරද්දී මහ බැංකුවේ කාර්යභාරය අමතක කරලා අපිට කතා කරන්න බෑ. ඔව් මහ බැංකුව කාර්යභාරය අමතක කරලා කතා කරනවා. මොකද මහ බැංකුවටත් විශාල කාර්යභාරයක් මේ ගෙවීම පේවීම සම්බන්ධ කටයුතු වලදී තියෙනවා. වෙනම දෙපාර්තමේන්තුවකුත් ස්ථාපිත කරලා තියෙනවා ගෙවීම පේවීම දෙපාර්තමේන්තුව කියලා. එතකොට ඒක තමයි මම මේකට පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්න ඉස්සෙල්ලා ඒකට ප්‍රමාණවත් පරිදි තමයි මහ බැංකුවත් මහ බැංකුවේ මූලික අරමුණුත් ඒකට සමගාමී තියෙන නියෝජිත කාර්යභාරවලුත් මතක් කරලා දුන්නේ ඔයගලන්ට. එතකොට මෙන්න මේ පසුබිම සිහිය තියාගෙන ඔළුවේ තියාගෙන තමයි අපි පාඩමට යන්න අවශ්‍ය. රයිට් ඕකේ. එතකොට අපි බලමු පාඩමට යමු. රයිට්. එතකොට ඊළඟට අපි යනවා අපේ පාඩම අද මොකද්ද? ගෙවීම් පියවීම් පද්ධතිය. payment and settlement system. ලංකාවේ ගත මුදල් හා අනිකුත් මූල්‍ය උපකරණ. මුදල් තියෙනවා වෙනත් මූල්‍ය උපකරණ තියෙනවා. ආර්ථිකයේ හුවමාරු වීමට සැලැස්වීම. ආර්ථිකය තුළ මේ මුදල් ඒ වගේම අනිකුත් හුවමාරු මාධ්‍යයන් මූල්‍ය උපකරණ හුවමාරු වෙන්න ඕන. සැලැස්වීම යහපත් ගෙවීම හා පියවීම පද්ධතියකින් සිදුවේ. ඒ කියන්නේ ඕනම රටක ලංකාව විතර නෙවෙයි ඕනම රටක යහපත් ගෙවීම පද්ධතියකින් මේ රටේ වළංගු මුදල් වගේම අනිකුත් මූල්‍ය උපකරණ අපි දන්නවා අනිකුත් මූල්‍ය උපකරණ තියෙනවා. ගෙවීම් කරන්න, පියවීම කරන්න වෙනත් මූල්‍ය උපකරණ. ඒවා ආර්ථිකයේ හුවමාරු වීමට සැලැස්වීම තමයි යහපත් ගෙවීම හා පියවීම පද්ධතියකින් සිදුවෙන්නේ. එතන අපි බලන්න ඕන ලංකාව ගත්තොත් ජාතික ගෙවීම හා පියවීම පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. ඒක ප්‍රධාන වශයෙන් මේ වගේ කොටස් හතරකට බෙදන්න පුළුවන් අපිට. මොකද්ද? ජාතික ගෙවීම් පියවීම් පද්ධතිය මේ වගේ ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්. අපි දැන් මේ පාඩම දැනුමේ පටන් ගන්න යන්නේ. මම මේ ආරම්භයක් හැටියට කියපු කාරණා සහ මෙතෙක් කතා කරපුවා පිළිබඳ ඔයගලන්ට ප්‍රශ්නයක් නැහැ නේ? ක්ලියර් නේද? දැන් ක්ලාස් එකට ජොයින්ලා ඉන්නවා 59ක් 60ක් විතර මේ වෙනකොට. මට කට්ටිය කවුරු හරි රෙස්පොන්ස් කරන්න ඕන. මොකද මම මේ ක්ලාස් රූම් එකේ ඉන්නේ. ඕගොල්ලෝ ගෙවල් වල හෝ කාර්යාලය හෝ වෙනත් තැනක ඉඳන් මේකට සම්බන්ධ වෙන්නේ ඔන්ලයින්. ඒ නිසා කරුණාකරලා මට කියන්න මම මේ පසුබිමට පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා ප්‍රවිෂ්ඨ වෙන්න කතා කරපු මූලික කාරණා පිළිබඳ අවබෝධයෙන් අපි යන්න ඕන. රයිට්? හරි නේද? රයිට් ඕකේ ක්ලියර්. රයිට්. හරි. ඒකත් අපි දැන් කතා කරන්නේ ජාතික ගෙවීම් හා පියවීම් පද්ධති. මේකේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. මේ ප්‍රධාන කොටස් හතර මේක සඳහන් වෙනවා මේ වගේ අපි මේ කොටස් හතරට බෙදමු නේද? ගෙවීම් උපකරණයන්. මම කිව්වා මුදල් හා අනිකුත් මූල්‍ය උපකරණ. ඒ වගේ ගෙවීම් උපකරණයන් තියෙනවා. ගෙවන්න පුළුවන් නොයෙක් ගෙවීම් මාධ්‍යයන් උපකරණයන්. ඒවා එක කොටසක් මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය. ඊළඟ ගෙවීම් යටිතල පහසුකම්. payment infrastructure. ඒවා තවත් කොටසක්. අනිත් එක තමයි මූල්‍ය ආයතන හා මූල්‍ය වෙළඳපළවල්. ඒ කියන්නේ මූල්‍ය ආයතන ගාම අපි කතා කරන බැංකු, ඒ වගේම ඕගොල්ලන්ගේ බැංකු වල මූල්‍ය ආයතන, ඒ වගේ මූල්‍ය ආයතන තියෙන මූල්‍ය වෙළඳපළවල් තියෙනවා. ඒ කියන්නේ අපි කතා කරා මුදල් වෙළඳපොළ, විදේශ විනිමය වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ අපි කතා කරමින් ඉන්නවා. ඒ වගේ නොයෙක් වෙළඳපොළවල් තියෙනවා. මූල්‍ය ආයතන හා මූල්‍ය වෙළඳපොළවල්. නියාමන වැඩපිළිවෙල, regulatory framework. ඔන්න ඔය ප්‍රධාන කොටස් හතරෙන් තමයි ජාතික ගෙවීම හා පියවීම national payment and settlement system එක සමන්විත වෙන්නේ. මේ ප්‍රධාන කොටස් හතරෙන්. ඒතර ඒක ඕගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. right? ඊළඟට ගෙවීම හා පියවීම පද්ධතිය සම්බන්ධ මහ බැංකුවේ කාර්යභාරය. අපි දැන් මහ බැංකුවේ අරමුණු කතා කරා. මහ බැංකුවේ නියෝජිත කාර්යභාරයන් කතා කරා. දැන් බලන්න ඕන මේ ගෙවීම හා පියවීම පද්ධතිය සම්බන්ධ මහ බැංකුවේ කාර්යභාරය.
මොකක්ද කියලා. ශක්තිමත් හා ක්‍රියාකාරී ගෙවීම් පද්ධතියක්. ශක්තිමත් ඒ වගේම ක්‍රියාකාරී ගෙවීම් පද්ධතියක්. ප්‍රමාණවත් යටිතල පහසුකම් මගින් මූල්‍ය ආයතන අතර කාර්යක්ෂම ලෙස අරමුදල් ගලා යාමට. මූල්‍ය ආයතන බැංකු වෙන්න පුළුවන්. බැංකු මුදල් සමාගම් වෙන්න පුළුවන්. අනිකුත් මූල්‍ය ආයතන අතර වෙන්න පුළුවන්. මේ අතර මූල්‍ය ආයතන අතර කාර්යක්ෂම ලෙස අරමුදල් ගලා යාමට. ඒ කියන්නේ වේගවත්ව කඩිනමින් අරමුදල් ගලා යාම අවශ්‍යයි. එහෙම ගලා යාමට සැලැස්වීම හරහා මූල්‍ය පද්ධති ස්ථායීතාවය ළඟා කර ගැනීම. මූල්‍ය පද්ධතිය. ඒ කියන්නේ බැංකුව ඇතුළු සමස්ත මූල්‍ය පද්ධතියම ස්ථාවරභාවය ළඟා කරගන්න නම් අපිට මේ වගේ කාර්යක්ෂම ලෙස මේ බැංකු මූල්‍ය ආයතන අතර බැංකු අතර අරමුදල් ගලා යන්න ඕන ප්‍රමාණවත් යටිතල පහසුකම්. ඒ කියන්නේ sufficient infrastructure facilities. ඒවා හරහා මේ ක්‍රමේ මේ වැඩ ටික කරන්න ඕන. ඒ කියන්නේ කාර්යක්ෂම ලෙස අරමුදල් ගලා යාම සිදු වෙන්න ඕන. අන්න ඒකකොට ඒ අනුව තමයි ශක්තිමත් හා ක්‍රියාකාරී ගෙවීම් පද්ධතියක් ඇති වෙන්නේ. ඒ වගේම ආර්ථික හා මිල ස්ථායීතාවය ලබා ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වග බලා ගැනීම. එතකොට දැන් මහ බැංකුවට මේ සම්බන්ධ වෙන්නේ මේ ආකාරයෙන්. මොකද අපි කතා කරා කලින් මහ බැංකුවේ මූලික අරමුණු දෙක ආර්ථික හා මිල ස්ථායීතාවය මූල්‍ය පද්ධති ස්ථායීතාවය. එතකොට මේ අරමුණු දෙකම ළඟා කර ගැනීම සඳහා මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය වැදගත් වෙනවා. ඒ කියන්නේ මහ බැංකුවට මේක තනියම කරන්න බෑ. මේ අරමුණු ඉෂ්ට කර ගැනීම තනියෙන් කරන්න බෑ. මූල්‍ය පද්ධති ස්ථායීතාවය ළඟා කරන්න ශක්තිමත් මූල්‍ය පද්ධතියක් ස්ථාවර මූල්‍ය පද්ධතියක් තියෙන්න ඕන. එහෙම මූල්‍ය පද්ධතියක් පවතින නම් ඒ අතර කාර්යක්ෂම ලෙස බොහොම මේ වේගවත්ව ඒ මූල්‍ය ආයතන අතර අරමුදල් ගලා යන්න ඕන ගෙවීම් හා පියවීම් සිදු වෙන්න ඕන. ඒකට ප්‍රමාණවත් යටිතල පහසුකම් තියෙනතර ඒක මූලික අවශ්‍යතාවයක්. ඒ අරමුණු ඉෂ්ට කරගන්න පද්ධති ස්ථායීතාවය පවත්වා ගන්න නම් මේ විදිහට කාර්යක්ෂම ලෙස මේ කාර්යයන් වෙන්න ඕන. එහෙම වෙන්න නම් ඒ වගේ ප්‍රමාණවත් යටිතල පහසුකම් තියෙන්න ඕන. එතන ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ආර්ථික හා මිල ස්ථායීතාවය. ඒ කියන්නේ රටක ආර්ථික ස්ථායීතාවය මිල මට්ටම්. ඒ කියන්නේ ප්‍රයිස් ස්ටැබිලිටි එක ළඟා කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් තමයි ඒක ළඟා කරගන්නේ. ඒතර මොකද්ද මේ මූල්‍ය ප්‍රතිපත්තිය කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කියන ඒවා මේ විෂයට ඔයගොල්ලන්ගේ අදාළ වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ IABF ඉවර කළා DABF වලට ගියාට පස්සේ වෙනම විෂයන් තියෙනවා. මොනිටරි ඉකොනොමික්ස් වෙනම තියෙනවා. සෙන්ට්‍රල් බැංකින් ඔප්ෂනල් සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ විෂයන් කතා කරද්දී ඔයගොල්ලන්ට මොකද්ද මේ මූල්‍ය ප්‍රතිපත්තිය කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ මොකක්ද ඒකේ තියෙන අවශ්‍යතාවය ඒ මූල්‍ය ප්‍රතිපත්ති ටූල්ස් මොනවද උපකරණ මොනවද කියලා ආදී වශයෙන් සවිස්තරාත්මකව ඒවා ඒ අවස්ථාවේදී කතා කරනවා. එතකොට ඒ දැනගන්න පුළුවන්. නමුත් මේ මිල ස්ථායීතාවය ප්‍රයිස් ස්ටැබිලිටි එක ඇති කරගන්න මහ බැංකුව ක්‍රියාත්මක වෙන්නේ මේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හරහා. එතකොට ඒ නයින් බැලුවත් මහ බැංකුවට මේ ගෙවීම හා පියවීම පැත්තට අනිවාර්යයෙන්ම සම්බන්ධතාවය ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් ලොකු වගකීමක් තියෙනවා. මම හිතන්නේ මේක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. එන්නේ ඔය ආකාරයෙන් තමයි ගෙවීම හා පියවීම පද්ධති සම්බන්ධව මහ බැංකුවේ කාර්යභාරය මහ බැංකුවේ වගකීම අපිට කතා කරන්න වෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. එතකොට මහ බැංකුව ගෙවීම පියවීම පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර. ඒ කියන්නේ ඕනම රටක ලංකාවේ කරන්නේ ලංකාවේ මහ බැංකුව ගෙවීම හා පියවීම පද්ධතියක්. ඒ කියන්නේ ඒ පද්ධතිය තුළ නොඑක් ගෙවීම හා පියවීම ක්‍රම තියෙනවා. අපි කතා කරන අය ඒවා සංවර්ධනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතරම ඒ සුරක්ෂිතභාවය ඒ පද්ධතියේ සුරක්ෂිතභාවය ඇති වෙන්න ඕන. ඒ වගේ මේ පද්ධතිය කාර්යක්ෂම වෙන්න ඕන. සහ ස්ථාවර වෙන්න ඕන. ඔය කාරණා ඔක්කොම ඉටු වෙන්න ඕන. එතකොට මහා බැංකුව මේ ගෙවීම පියවීම පද්ධතියක් සම්බන්ධ වගකීම් ගන්නවා වගේම මෙන්න මේ කියන කාරණා අරමුණු ගෙවීම පියවීම පද්ධතිය සම්බන්ධව ළඟා කරගන්න මහා බැංකුවට වගකීමක් තියෙනවා. ඒකේ සුරක්ෂිතභාවය, ඒ වගේම මේකේ කාර්යක්ෂමතාවය සහ ස්ථාවරභාවය. මේ කාරණා මතක තියාගන්න. මහා බැංකුව පැත්තෙන් ගත්තම මෙන්න මේ අරමුණු ඉෂ්ට කර ගැනීමේ අරමුණින් තමයි මහා බැංකුව මේ ගෙවීම පියවීම පද්ධතිය කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. ගෙවීම පියවීම පද්ධති පනතින් ලැබිච්ච බලතල ප්‍රකාරව සහ මහා බැංකුවේ මූලික අරමුණු ඉෂ්ට කරගන්න, ඒ කියන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවය, මූල්‍ය පද්ධති ස්ථායීතාවය ඇති කරගන්නත් ඇති ළඟා කරගන්නත් මේ ගෙවීම පියවීම අර ගසට පොත්ත වගේ අනිවාර්යෙන් මේක එකිනෙකට සම්බන්ධයි. මේක නැතුව මේ අරමුණු ඉෂ්ට කරගන්න බෑ. එහෙම නැතුව මේ මූලික අරමුණු දෙකේ කාර්යයන් ඉෂ්ට කරගන්න අපිට ළඟා වෙන්න බෑ. මේ ගෙවීම පියවීම පද්ධති කාර්යක්ෂම හා ස්ථාවරව පවතින්නේ නැත්තම්. මම හිතන්නේ මේ කාරණා ටික ඔයගලන්ට පැහැදිලි ඇති. ක්ලියර් නේද? ක්ලියර් නේද මේ කාරණා පැහැදිලිනේ? මේ හරියට ක්ලියර් කරගෙන යන්න ඕන. මොකද මේ පාඩම් ආයි කතා කරන්න හම්බෙන්නේ නැහැ. අපිට පොඩි කාලයක් නේ තියෙන්නේ. අපි මේවා කතා කරාම ආයි ඊට පස්සේ ප්‍රශ්න හරි කතා කරද්දී වගේ සාකච්ඡා කරනවා මිසක් මේ පාඩම් ගැන ආයි කතා කරන්න හම්බෙන්නේ නැහැ. ක්ලියර්. රයිට්. ඕකේ. හරි.
මේ කට්ටිය රෙස්පොන්ස් කරන හැමදාම එකම කණ්ඩායමක් තමයි රෙස්පොන්ස් කරන්නේ. මේ පාඩමේ ඉන්නවා දැන් මේකට 66ක් විතර මේ ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙලා. අනිත් අයත් මේ තේරුම් ගැනීම අවශ්‍යයි. මට මේ එකිනෙ දෙන්නෙක් විතරනේ හැමෝම අරගෙන යන්න ඕන. ඒ නිසා අනිත් අයත් කරුණාකරලා රෙස්පොන්ස් කරන්න. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ අදහස් කියන්න. මේක අපිට මේ පොඩි මේකක් දාන්න පුළුවන් මෙසේජ් එකක් දාන්න පුළුවන්. ඒ වගේම අපිට මේ දැනුවත් කිරීම කරන්න පුළුවන්. රයිට් ඕකේ. ක්ලියර් කියලා කියනවා. හරි. අපි පාඩමට යමු. රයිට්. ඊළඟට ඔක තමයි මහ බැංකුවේ රෝල් එක. අපි බලමු ඊගාවට. ඒකේ තව මහ බැංකුවේ මහ බැංකුවේ කාර්යභාරකම් ප්‍රධාන වක්කීම් තුනක් ඉෂ්ට කරනවා. මොනවා සම්බන්ධව මේ ගෙවීම හා පියවීම පද්ධති සම්බන්ධව ප්‍රධාන වක්කීම් තුනක් මහ බැංකුවේ ඉෂ්ට මොකද්ද? ගෙවීම, ඒ කියන්නේ ගෙවීම, settlement, payments, නිෂ්කාශනය සහ පියවීම, settlement, clearing, payments, clearing and settlement ගැන විමසිලිමත් වීම. මේවා ගැන මේක ප්‍රධාන වක්කීමක් මහ බැංකුව. ගෙවීම හා පියවීම පද්ධති ක්‍රියා කරවීම. ඒ කියන්නේ මේවා ක්‍රියා කරවන්නත් මහ බැංකුවට වක්කීමක් තියෙනවා. එයා සම්බන්ධ වෙනවා. ඒ වගේ ගෙවීම්, නිෂ්කාශනය හා පියවීම ගැන විමසිලිමත්. ඒ වගේම ජාතික ගෙවීම් ප්‍රතිපත්තිය සහ සංවර්ධනය ගැන ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. ඒ කියන්නේ policy decisions. national payment policies and development ගැන කලින් කාලට අවශ්‍ය වන්නා වූ ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගැනීමටත් මහ බැංකුව සම්බන්ධ වෙනවා. ඒතර මේවා තමයි ප්‍රධාන වක්කීම් මහ බැංකුවේ ගෙවීම හා පියවීම සම්බන්ධව. ඊළඟට ඒකම ගෙවීම හා පියවීම දෙපාර්තමේන්තුව බහුවිධ කාර්යයන් කීපයක් එක විට ඉටු කරනවා. මේ ගෙවීම හා පියවීම දෙපාර්තමේන්තුවක් මහ බැංකුවේ තියෙනවා. ඒ කියන්නේ ගෙවීම හා පියවීම පනත මගින් ලැබිච්ච බලතල ප්‍රකාරව ස්ථාපිත කරපු වෙනම ගෙවීම හා පියවීම දෙපාර්තමේන්තු චන්දන මං ක්ලාස් එකකින් මං වට කෝල් එකක් දෙන්න ඕනේ. රයිට්. එතකොට ගෙවීම හා පියවීම දෙපාර්තමේන්තුව කියලා වෙනම ස්ථාපිත කරලා තියෙනවා. මේකේ බහුවිධ කාර්යයන් කීපයක් එක විට මේ ගෙවීම හා පියවීම පද්ධතිය ක්‍රියා කරවන්න ඔපරේටර් ඒ ඔපරේටර් හැටියට වැඩ කරන්නේ මහ බැංකුව. රයිට්. නියාමනය කරන්න රෙගියුලේට් කරන්නේ මහ බැංකුව. මොකද්ද මේ ගෙවීම හා පියවීම පද්ධතියම. ඊළඟට සොයා බලන්න, අධීක්ෂණය කරනවා, සුපර්වයිස් කරනවා, අධීක්ෂණය කරනවා. ඒ වගේම පහසුකම් සපයන්න, ෆැසිලිටේටර්. ඊළඟට ඒ වගේම තමයි මේ ගෙවීම හා පියවීම පද්ධතියේ සහභාගීත්ව ආයතනයක් විදිහට මහ බැංකුවට සීට් එකක් තියෙනවා. මේ සිස්ටම් එක ඇතුලේ මහ බැංකුවත් සහභාගීත්ව ආයතනයක් හැටියට සහභාගී වෙනවා. ඔන්න ඔය ආකාරයට මහ බැංකුව විශේෂයෙන්ම ගෙවීම හා පියවීම දෙපාර්තමේන්තුව මෙන්න මේ කියන බහුවිධ කාර්යයන් එක විට ඉෂ්ට කරනවා. මොනවාද? නියාමකයා හැටියට, ක්‍රියා කරවන්න හැටියට, සොයා බලන්න අධීක්ෂකයා හැටියට, පහසුකම් සපයන්න ලෙස, සහභාගීත්ව ආයතනයක් ලෙස. එතන මේවා තමයි අප ඔයගොල්ලෝ මතක තියාගන්න කාරණා. එන්න බලමු ශ්‍රී ලංකාවේ ගෙවීම හා පියවීම උපකරණයන්. ඒ කියන්නේ මොනවද? payment and settlement මොනවද උපකරණ මොනවද? equipments උපකරණ බලමු. මෙහෙම ගත්තම අපිට ප්‍රධාන කොටස් තුනකට මේක බෙදන්න පුළුවන්. ප්‍රධාන කොටස් තුන. එකක් තමයි වටිනාකමින් වැඩි ගෙවීම් පද්ධතිය. ඒකේ අපිට දෙකක් විතර සඳහන් කරලා තියෙනවා. වටිනාකමින් වැඩි ගෙවීම් පද්ධතිය. ඒ වගේම කුඩා පරිමාණයේ පද්ධති, ගෙවීම් පද්ධතිය. එතන දෙකක් සඳහන් වෙලා තියෙනවා. අනිත් තමයි සුළු ගෙවීම් උපකරණයන්. සුළු ගෙවීම අපි ඔයගොල්ලෝ දන්නවා අපි කඩේකට ගිහලා බඩුවක් ගත්තොත් මුදල් දෙන්නේ. පොඩි උපකරණයක්. පෑනක් වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොන හරි ඇඳුමක් වෙන්න පුළුවන්. බෑග් එකක් වෙන්න පුළුවන්. සපත් දෙයක් වෙන ඔයගොල්ලෝ දන්නවා මේ. ඒ වගේ මොන හරි පොඩි ගෙවීමක් කරනවා අපි සුළු ගෙවීමක් කරනවා අපි මුදල් වලින් ගෙවනවා. එහෙනම් අනිකුත් කඩදාසි මුල් කරගත් ගෙවීම් උපකරණ. ඔයගොල්ලෝ දන්නවා. කඩදාසි මුල් කරගත් ගෙවීම් උපකරණ චෙක්පත්. ඒ වගේම වෙනත් විනිමය විල්වත් ආදී වෙනත් උපකරණ තියෙනවා. ඔයගොල්ලන්ට ඒවා දීර්ඝව කොමර්ෂල් බැංකින් වල වෙනම සවිස්තරාත්මකව කතා කරනවා. අනිකුත් කඩදාසි මුල් කරගත් ගෙවීම් උපකරණ. ගෙවීම් කාඩ්පත්. ඔයගොල්ලෝ දන්නවා ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් ආදී වශයෙන් නොයෙක් කාඩ්පත් වර්ග තියෙනවා. ඒවයින් ගෙවන්න පුළුවන් සුළු ගෙවීම්. අන්තර්ජාල බැංකුකරණය. ඉන්ටර්නෙට් බැංකින්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් බැංකින් හරහා තව ලයිට් බිලක්, වතුර බිලක්, ඒ වගේම account එකකට වෙන බැංකුවකට එහෙම ගෙවීම් කරන්න පුළුවන්. අන්තර්ජාල බැංකුවන. දුරකථන මගින් බැංකු කටයුතු. ඒ කියන්නේ මේ ටෙලිෆෝන් එක මගින්. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් බැංකින් වලට. එක්සස් තියෙනවා සමහර සර්විසස් වල බැංකු වල. ඒ වගේම ඉලෙක්ට්‍රොනික මුදල් ගෙවීම් ක්‍රමයක්. ඉලෙක්ට්‍රොනික. ඔයගොල්ලෝ දන්නවා
එහෙම ක්‍රමයක් තියෙනවා. ඩිජිටල් පේමන්ට් සිස්ටම් තියෙනවා. අපි මේවා වෙන වෙනම දීර්ඝව අපි කතා කරනවා මේ පාඩමට අදාළව. ඉතින් ඔය වගේ ප්‍රධාන කොටස් තුනයි. සුළු උපකරණ නොවා ඒ වගේ කුඩා පරිමාණයේ පද්ධතිය තියෙනවා ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය. ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම්. ඔය ස්ලිප්ස් කියලා දාලා තින්නේ ඒ වචනවල මුල අකුරු අරගෙන ස්ලිප්ස් කියලා මේක කියනවා කෙටි. ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම්. ඒතකොට ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය ස්ලිප්ස්. ස්වයංක්‍රීය චෙක්පත් නිෂ්කාශන ක්‍රමය. ඒ කියන්නේ automated clearing system. ස්වයංක්‍රීයව චෙක්පත් නිෂ්කාශන මේවා ගැන අපි කතා කරනවා. ඉදිරි අපි මේ පාඩම ඇතුළේ අපිට කතා කරන්න තියෙනවා කොහොමද මේක වෙන්නේ කියලා. ඊට පස්සේ වටිනාකමින් වැඩි ගෙවීම් පද්ධතිය RTGS කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. real time gross settlement. වටිනාකමින් වැඩි විශේෂයෙන් මිලියන 5ට වැඩි ගෙවීම් කරන්නේ මේ RTGS එක හරහා. ඒකේ ඔහොම ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට අපිට මේක බෙදා ගන්න පුළුවන්. වටිනාකමින් වැඩි ගෙවීම් පද්ධති, කුඩා පරිමාණික ගෙවීම් පද්ධති, සුළු ගෙවීම් උපකරණ. ආදී වශයෙන් අපිට මේක වෙන් කරන්න පුළුවන්. මේ බ්‍රේක් අප් එක, මේ වර්ගීකරණය ගැන ඔයගොල්ලෝ මම හිතන්නේ බැංකර්ස්ලා ඉන්නේ ගොඩක් අය දන්නවා මේවා. පැහැදිලි ඇති මම හිතන්නේ. මේ වර්ගීකරණය. මේවා තේරුම් ගන්න අපි ඉස්සරහට යන්න ඕන. මේ පාඩමේ ක්ලියර් නේද? ක්ලියර් ඇති. රයිට්. එහෙම ප්‍රශ්නයක් වෙන්න බෑ ඔයගොල්ලන්ට. හරිනේ? බැංකර්ස්ලා ගොඩක් ඉන්නේ මෙතන හරි. අපි බලමු ඊළඟට ඉස්සරහට යමු. ඊළඟට මුදල් නොවන ගෙවීම් උපකරණයන්. අපි බලමු මොනවද? කෑෂ් නොවන මුදල් නොවන මොනවද ගෙවීම් උපකරණ? ණය මගින් ගෙවීම් කියන. ඔයගොල්ලෝ දන්නවා ණයට ගනුදෙනු කරන්න පුළුවන්. ණයට ගන්නවා වාඩයක් හෝ යම් සේවාවක් පස්සේ ගෙවීම. ඒකත් එක්තරා ආකාරයක ගෙවීම් උපකරණයක්. චෙක්පත්. ඒ වගේම බැංකුව අඩකර. ඔයගොල්ලෝ දන්නවා බැංකර්ස්ලා දන්නවා. ගෙවීම් කාඩ්පත්. ඒ කියන්නේ payment cards. debit card, credit card, prepaid card ආදී වශයෙන් තියෙනවා. විද්‍යුත් මුදල්. electronic money විද්‍යුත් මුදල්. මේ ආදී වශයෙන් මුදල් නොවන ගෙවීම් උපකරණයන් තියෙනවා. මේවා ගැන අපි අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. ඊළඟට බලමු මේ කලින් කියපු බ්‍රේක්අප් එකේ විශාල වටිනාකමකින් යුත් ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක්. ඒ කියන්නේ වටිනාකමින් වැඩි ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් ලංකා සෙටල් කියලා මේකේ අපි මේක කෙටියෙන් හඳුන්වන්න පුළුවන් අපිට. ලංකා සෙටල් කියන්නේ සාමාන්‍යයෙන් ඉහළ වටිනාකමකින් යුත් ගෙවීම් සහ සුරකුම්පත් පියවීම සඳහා වන සම්පූර්ණයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන කොටස් දෙකකින් සමන්විත ක්‍රියාවලිය. තත්කාලීන දල පියවීම පද්ධතිය, ඒකට කියනවා real time gross settlement system. අන්තිමට ලංකා සිකියු පද්ධතිය. right? ලංකා සිකියු පද්ධතිය. මේක අපිට මේ විදිහට හඳුන්වන්න බෑ. මේකෙන් ප්‍රධාන වශයෙන් අපි මේ තත්කාලීන දල පියවීම පද්ධතිය, real time gross settlement system. මේක අපි කතා කරනවා. මේ පද්ධතියින් මගින් වඩාත් සුරක්ෂිත සුරකුම්පත් පියවීමේ පද්ධතියක් සහ සුරකුම්පත්. ඒ කියන්නේ සුරකුම්පත් කියන්නේ රාජ්‍ය සුරකුම්පත් වෙන්න පුළුවන්. පුද්ගලික අංශයේ අනිකුත් සුරකුම්පත් වෙන්න පුළුවන්. ඒ ආදී ඒ සුරකුම්පත් පියවීමේ පද්ධතිය සහ නිකුත් කළ විගස ගෙවීම කිරීමට. ඒ කියන්නේ සහතිකපත් රහිතව scriptless securities. මේවා ගැන අපි වෙනම කතා කරනවා පස්සේ. ඒ කියන්නේ SSSS කියලා මේක නේ scriptless securities settlement system කියලා කියනවා. කියන්නේ scriptless securities settlement system කියවම නිර්ලේඛන සුරකුම්පත් පියවීමේ ක්‍රමය කියලා සිංහලෙන් කියන්නේ. සහතිකපත් රහිතව. ඒ වගේම නිකුත් කළ විගසම ගෙවීම කිරීමට ඒක පාවිච්චි කරන්නේ මේ සුරක්ෂිතව සුරකුම්පත් පියවීම සඳහා. එතකොට ඒවට යොදාගෙන තියෙනවා. ඒවට යොදා ගන්න මේ වගේ වටිනාකමින් වැඩි ගෙවීම් පද්ධති. කියන්නේ මේ RTGS වගේ ගෙවීම් පද්ධති. ඒක බලමු ඊළඟ තත්කාලීන දල පියවීම් පද්ධතිය. මේකේ ක්‍රියාකරු හැටියට ශ්‍රී ලංකා මහාමුඛ වැඩ කරන 2003 තමයි මේක හඳුන්වලා දුන්නේ. මූල්‍ය ක්‍රමය පවත්වා ගැනීමට වඩා වැදගත්කමක් ගන්නා ගෙවීම් ක්‍රමයක්. ඒ කියන්නේ මූල්‍ය ක්‍රමයේදී වටිනාකමින් වැඩි ගෙවීම තමයි මේ හරහා කරන්නේ. ඔය බැංකර්ස්ලා දන්නවා බැංකුවල අතර කතා වෙන්නේ නැති ඔයගොල්ලෝ වැඩ කරද්දී ඔයගොල්ලෝ RTGS payment එකක් කරන්. ඔක RTGS payment එකක් වෙන්නේ නැති. බලන්න RTGS payment එකක් කරන්න බලන්න එහෙම කතා වෙනවා. ඒක තමයි මේ කියන්නේ. තත්කාලීන දල පියවීම real time gross settlement system. එතන මේක වඩා වැදගත්කමක් ගන්න ගෙවීම් ක්‍රමයක්. ඒතර විද්‍යුත් පරිගණක මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන තමයි ඊළඟට තියෙන්නේ. විද්‍යුත් පරිගණක පද්ධතියක්. ඒ කියන්නේ සම්පූර්ණ ජාලගත කම්පියුටර් සිස්ටම් එකක්. විද්‍යුත් පරිගණක පද්ධතියක් මගින් අරමුදල් හුවමාරු කිරීම, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කිරීම, ඒකේ පියවීම කිරීම, පේමන්ට් කිරීම, සෙටල්මන්ට් අතර මේ වටිනාකමින් වැඩි හා කාලය වැදගත් වන ගනුදෙනු නිෂ්කාශන පද්ධතියක් මගින් සිදු කරනු ලැබේ. ඒ කියන්නේ වටිනාකමින් වැඩි වගේම කාලය වැදගත්. මේවට කල් මරලා කාලය ගත කරලා මේ පේමන්ට්ස් සෙටල්මන්ට් වෙන්න බෑ. ඉක්මනින් වෙන්න ඕනේ. විශේෂයෙන්ම උදාහරණයක් වශයෙන් ගත්තොත්
අපි හිතමු වාහන ආනයනය කරන්නේ. එතකොට මිලියන්ස් ගණන් වලින් ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ. ඒගොල්ලෝ පේමන්ට්ස් යන්නේ. එතකොට ඒවා මේ රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් වගේ හරහා වේගවත්ව, සුරක්ෂිතව, කාර්යක්ෂමව සහ ආරක්ෂාකාරීව ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට සල්ලි මිටි ගණන්, සල්ලි ට්‍රංක් පෙට්ටි ගණන්, සල්ලි ලොරි වල පටවගෙන අරන් යන්න අවශ්‍ය නැහැ. ට්‍රූ සිස්ටම් මේවා ඔක්කොම කරන්න පුළුවන්. එතන ආරක්ෂාව තියෙනවා, ඒ වගේම පහසුව තියෙනවා, ඒ වගේම සුරක්ෂිතභාවය තියෙනවා, ඒ වගේම විනිවිදභාවය තියෙනවා. හැබැයි රිස්ක් එකකුත් තියෙනවා. ඔක්කොම ආරක්ෂාව විතරක් නෙවෙයි රිස්ක් එක පැත්තකුත් තියෙනවා. ඒව ගැනත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. ඒ නිසා ඒ தත්ත්වය තමයි මේකේ කියන්නේ. එහෙම නිෂ්කාශන පද්ධතියක් මගින් සිදු කරන්න පුළුවන්. right? මේ තත්කාලන දලබීම් පද්ධතිය දැන් ඒක තමයි මේ කතා කරන්නේ. වර්තමානයේ කියන්නේ මේ නෝට් එක හදන කාලේ සහභාගී වුණා 34 දෙනෙක්. මේ පද්ධතිය සම්බන්ධ වී සිටිනවා. ඒ කියන්නේ බැංකු, සීලෝ බැංකු, ප්‍රධාන මූල්‍ය ආයතන හැම එකකම මේ පද්ධතියේ ඉන්නවා. දැන් මේක ඒ කාලේ 34ක් ඉන්නේ. අද සමහරට මේක ඊට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක බලන්න ඕන මහ බැංකු ආර්ථික වාර්තාවේ අලුත් එක අරගෙන බලන්න. මම ඒක ගණන් හිලව එච්චරම ඔයගොල්ලන්ට කී දෙනෙක් ඉන්නවද කියලා වගේ ප්‍රශ්න අහන්න කන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එක හොඳයි. මේනට සහභාගී වන්න කොච්චර ඉන්න මහ බැංකුව ඇතුළේ කොච්චර ඉන්නවද කියලා. මේව ක්‍රමය ඊට කලින් ක්‍රියාත්මක වූ ජංගම ගිණුම් පියවීම පද්ධතිය වෙනුවට හඳුන්වා දෙනු ලැබේ. ජංගම ගිණුම් පියවීම පද්ධතිය කියලා කලින් තිබුණ ක්‍රමය. මේ රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් ක්‍රමයෙන් ඉස්සෙල්ලා තිබුණ ක්‍රමය තමයි ජංගම ගිණුම් පියවීම පද්ධතිය. ඒ කියන්නේ මොකද්ද මේ ජංගම ගිණුම් පියවීම පද්ධතිය කියලා කියන්නේ? මේ ගැන යම් දල වශයෙන් හරි ඔයගලන්ට අවබෝධයක් තියෙන්න අවශ්‍යයි. මේ අලුත් ක්‍රමය රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් එකට කලින් තිබුණ ක්‍රමය මේකයි කියලා පොඩ්ඩක් ඔයගලන්ට දැනුමක් තියෙන්න අවශ්‍යයි. දැන් ඉන්න අලුතෙන් ජොයින් වෙච්ච බැංකර්ස්ලා සමහරට මේක දන්නේ නැහැ. මොකද මේක මේ ජංගම ගිණුම් පියවීම. ඒ කියන්නේ කරන්ට් account settlement system එක තමයි ඉස්සර තිබුණේ. ඒ කියන්නේ මොකද්ද මේ? ඒ කියන්නේ මහ බැංකුවල බැංකුකරුවන් හැටියට මහ බැංකුව සතුව තියෙන සෑම බැංකුවකම ගිණුමක්. right? මහ බැංකුව සතුව තියෙන සෑම බැංකුවකම ගිණුමක්. එතකොට මේ බැංකු අතර ගනුදෙනු දිනේ අවසානයේ ගෙවීම් පියවීම කරන්නේ මහ බැංකුවේ මේ ජංගම ගිණුම් අංශයෙන්. කරන්ට් account ඩිවිෂන් එකක් වෙනම තියෙනවා. බැංකින් ඩිපාර්ට්මන්ට් කියලා ඩිපාර්ට්මන්ට් එක ඉස්සර තිබුණා. දැන් ඒ ඩිපාර්ට්මන්ට් එක නැහැ. මහ බැංකුවේ ඒ දෙපාර්තමේන්තුව තුළ ජංගම ගිණුම් අංශය කියන්නේ කරන්ට් account ඩිවිෂන් එක ඇතුලේ තමයි මේ අනිත් බැංකුවල කරන්ට් accounts තියෙන්නේ. ඒ කියන්නේ බැංකුවල බැංකුකරුවා හැටියට මහ බැංකුව සතුව තියෙනවා අනිත් බැංකුවල ජංගම ගිණුම්. එතකොට ඒ ගිණුම් අතර වෙන ගනුදෙනු පියවීම සම්පූර්ණම මහ බැංකුව කරන්නේ මේ වගේ කලින් කරේ ජාලගත ක්‍රමයකට නෙවෙයි ලෙජර් සිස්ටම් එකක දිනේ අවසානයේ ගිණුම් පියවීම ඩෙබිට් ක්‍රෙඩිට් කිරීම කරනවා දිනේ අවසානයේ. එතකොට ඒක අර සාම්ප්‍රදායික කියන්නේ මේ ජාලගත නොවෙච්ච සාම්ප්‍රදායික ක්‍රමය ජංගම ගිණුම් පියවීමේ පද්ධතිය වෙනුවට මේ ක්‍රමය තමයි තිබුණේ. ඒක තමයි කලින් තිබුණ ක්‍රමය. ඔන්න ඔය ක්‍රමයේ වෙනුවට තමයි මේ ක්‍රමය හඳුන්වා දුන්නේ මේ තත්කාලීන දල පියවීම පද්ධතිය. එතකොට මේකෙදි මේ අපි පොඩ්ඩක් අපි බලමු මේ ජංගම ගිණුම් පියවීම පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන පරණ ක්‍රමය. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මම හිතන්නේ පොඩි අවබෝධයක් ලබා ගන්න එක හොඳයි. මම බෝඩ් එකේ පොඩ්ඩක් මේක ඇඳලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. දල වශයෙන් ඔයගොල්ලන්ට අවබෝධයක් ගන්න. මම හිතන්නේ මම බෝඩ් එකේ අඳින්න මම හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. පේන්න ඕන. මම බෝඩ් එකට ගිහිල්ලා බෝඩ් එකේ පොඩ්ඩක් මේක ඇඳලා පෙන්නන්නම් කොහොමද මේක ක්‍රියාත්මක. ඉස්සර මේ පරණ ක්‍රමේ ජංගම ගිණුම් පියවීම ක්‍රමේ කොහොමද උනේ කියන එක. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ස්ක්‍රීන් එක පේනවා. පේන්නේ නැත්නම් කියන්න. පේනවා ඇති මම හිතන්නේ ස්ක්‍රීන් එක. දැන් ඉස්සර තිබුණා බැංකින් ඩිපාර්ට්මන්ට් කියලා එකක්. ශ්‍රී ලංකා මහා බැංකුව ඇතුලේ. CBSA. එක ඩිපාර්ට්මන්ට් එක බැංකින් ඩිවිෂන් ඩිපාර්ට්මන්ට් එක. පේනවද ඔයගොල්ලන්ට? බෝඩ් එක පේනවද? අප්සයිඩ් ඩවුන් නෙවෙයිද? පේනවද? කියන්න. රෙස්පොන්ස් කරන බෝඩ් එක පේනවද කියලා? ඔව් සර් පේනවා. ඔය ක්ලාස් එකේ ඉන්න රෙස්පොන්ස් කරන්න. මම අඳින එක පේනවද? පේනවා. රයිට් ඕකේ. රයිට්. එතකොට මේ සෙන්ට්‍රල් බැංකුවේ වෙනම දෙපාර්තමේන්තු තුන දැන් මේ දෙපාර්තමේන්තු නෑ. ඒකට දැන් තියෙන්නේ ගෙවීම පියවීම දෙපාර්තමේන්තු ඉස්සර බැංකින් ඩිපාර්ට්මන්ට් එක. මේකේ අරන් තිබුණා ඩිවිෂන් එකක් current account division. Current account division. Right? Current account division. එතකොට මෙන්න මේ ඩිවිෂන් එකෙන් තමයි සියලුම බැංකුවල ජංගම ගිණුම් ගෙවීම පියවීම කරන්නේ දිනේ අවසානයේ. අපි නෝ A බැංකුව, B බැංකුව, C බැංකුව, D බැංකුව ආදී වශයෙන් බැංකු තියෙනවනේ.
දැන් ලංකාවේ නම් ලංකා බැංකුව, මහජන බැංකුව, සානිකුත් පුද්ගලික අංශ බැංකුව, ඒ ආදී වශයෙන් බැංකු තියෙනවා. මේ සෑම බැංකුවකම ගිණුමක් මහ බැංකුවේ මේ ඩිවිෂන් එකේ තියෙනවා. ඒ කාලේ පරණ ක්‍රමේ. දැන් දිනේ අවසානයේ මේ ගිණුම් පියවීම කරනවා බැංකු අතර. සමහරට මේ බැංකුවෙන් ගෙවීමක් කරන් තියෙනවා මේගොල්ලන්ට. ඒ ගිණුම් අතර මහ බැංකුව ඒ ගිණුම් පියවීම කරනවා. එතකොට ඒ වගේ අවස්ථාවක මේ ගොල්ලන්ට ගන්දරු කරන සල්ලි මදිපාඩුවක් අඩුපාඩුවක් වුණොත් ඒ මුදල් හරි මහ බැංකුව විසින් මැදිහත් වෙලා ඒ ගෙවීම පියවීම කරන මහ බැංකුව ලබා දෙනවා. ලික්විඩිටි ලබා දෙනවා. එතකොට ගිණුම් අතර ගන්දරු කරනවා. මේක තමයි මේක සම්පූර්ණම කරේ ෆිසිකලි කරේ ලෙජර් සිස්ටම් එකක් කරේ. එතකොට ලෙජර් තියාගෙන මෙහෙම මේසෙන් මේසෙ එක එක බැංකුවට සම්බන්ධ ගිණුම් ලිපිකරුවන් නැත්නම් ක්ලරිකල් ස්ටාෆ් එක වෙන්න පුළුවන් නැත්නම් අනිකුත් නිලධාරීන් වෙන්න පුළුවන් ඉන්නවා වාඩි වෙලා. එතකොට ඒ ලෙජර් එක එක බැංකුවකට ඇති ගිණුම පොත එක නිලධාරීන් බාරව තියෙන. ඒ අනුව එහෙම ක්‍රියාත්මක වෙනවා. ඩෙබිට් ක්‍රෙඩිට් කරනවා කරනවා. මේක සම්පූර්ණ මැනුවල් කරේ. ඔක තමයි පරණ සිස්ටම් එක. මේක පැහැදිලිද ඔයගලන්ට? බෝඩ් එක අඳපු එක පැහැදිලිද? බෝඩ් එක අඳපු එක පෙන්වනවද? ඔක්කොම පැහැදිලිද? පැහැදිලි. හරි. ඕකේ. දැන් ඔක තමයි පරණ ක්‍රමය. රයිට්. ඕකේ. රයිට්. පරණ සිස්ටම්. ඔක තමයි කියන්නේ අපි කලින් අපි මේ මම විස්තර කරන් ආවේ රයිට්. ඔය තියෙන්නේ ජංගම ගිණුම් පියවීම පද්ධතිය කියලා කිව්වේ ඕක. ඔන්න ඕක වෙනුවට තමයි මෙන්න මේ කියන රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් සිස්ටම් එක අලුතෙන් හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ තත්කාලීන දල පියවීම පද්ධතිය. ඒ තමයි මේ කියන්නේ මෙහිදී මහ බැංකුව සියලුම වාණිජ බැංකු වෙනුවෙන් ජංගම ගිණුමක් පවත්වාගෙන යනු ලබන අතර දිනේ අවසානයේදී වගකීම් පියවීම සිදු කරලා ඔය කියන්නේ පරණ ක්‍රමය ගැන. ජංගම ගිණුම් පියවීම පවන් ඇදලා පෙන්වුවේ ඒක. දිනේ අවසානයේදී වගකීම් පියවීම සිදු කරනවා. කියන්නේ එක බැංකුවකින් තව බැංකුවකට ගෙවන්න තියෙන නම් ඒ ගිණුම හර කරලා මේ ගිණුම බැර කරනවා. ඒ ආදි වශයෙන් ඩෙබිට් ක්‍රෙඩිට් කරනවා. ඒක තමයි කියන්නේ. ඊළඟට දැන් ඒ වෙනුවට තමයි මේ අපි රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් එක හඳුන්වා දුන්නේ. බලමු. ඊළඟට මෙම ක්‍රමය මගින් ඒ කියන්නේ අලුත් ක්‍රමය රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් RTGS පියවීම තත්කාලීනව ඒ කියන්නේ රියල් ටයිම් ඔන්ලයින් තත්කාලීනව ලබා දීමට සිදුවන නිසා වගකීම් පියවීමේ අවදානම හැම විටම අවම මට්ටමක රඳවා ගැනීමට හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔන්ලයින්ම වෙනවා. ඒ වෙලෙම වෙනවා. ඩෙබිට් ක්‍රෙඩිට් වෙනවා ගිණුම් පියවීම වෙනවා. එතකොට සෑම බැංකුවක්ම සෑම මූල්‍ය ආයතනයක්ම තමන්ගේ ගිණුමේ ප්‍රමාණවත් මුදල් තබාගෙන ගනුදෙනු කිරීමට සැලකිලිමත් වෙනවා. ඒක තමයි කියන්නේ අවදානම හැම විටම අවම මට්ටමක රඳවා ගැනීමට හැකියාව තියෙනවා. අවදානමක් ඇති වෙන්නේ ඇති වෙන්නේ ඇත්තෙම නෑ වගේ. මොකද ගිණුමේ ගිණුම සල්ලි තියන් තමයි ගනුදෙනු කරන්නේ. ගනුදෙනු කරන ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් තියන්නේ. නමුත් මූල්‍ය ආයතන හැම විටම පියවීම ගිණුම් වල ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් රඳවා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා සෑම මූල්‍ය ආයතනයක්ම මේ අලුත් ක්‍රමයේ යටතේ ප්‍රමාණවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් තම ගිණුමේ පවත්වාගෙන යන්න මේ ගෙවීම් පියවීම කරන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මොකද ඔන්ලයින් මේක සිද්ධ වෙන නිසා. මහ බැංකුව විසින් අවශ්‍යතාවයන් අනුව පොලි රහිතව ද්‍රවශීලතාව පිළිබඳ පහසුකම් සැපීම සිදු කරන ලැබේ. කියන්නේ අවශ්‍ය වුණොත් අත්‍යම අවශ්‍ය අවස්ථාවක් වුණොත් ඉන්ට්‍රාඩේ ලික්විඩ් ෆැසිලිටි. ඒ කියන්නේ එක් දින ද්‍රවශීල පහසුකම ලබා දීලා ඒ පියවීම කරන අත්‍යම අවශ්‍ය නම් විතරක් පොලි රහිතව ද්‍රවශීලතාව පිළිබඳ පහසුකම් සැලසීම සිදු කරන ලැබේ. ඒ තමයි ඔක ක්‍රියාත්මක වෙන්නේ. රයිට්. ඔන්න තත්කාලීන දල පියවීම පද්ධතිය අපි වෙනම මේවා ගැන වෙනම පස්සේ කතා කරනවා. මට මේ මූලික හැඳින්වීමක් විතරයි කරන්න අවශ්‍ය. මූලික දෙයක් ඔකට හඳුන්වා දෙන්න. මේ සම්බන්ධව වෙනම ආයි පස්සෙත් අපිට කතා කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. මෙන්න මේ කියන තත්කාලීන දල පියවීම පද්ධතිය හඳුන්වා දුන්න 2007 වගේ ඉඳලා ඊට පස්සේ 2003 7 ඉඳලා ක්‍රමිකව 2013 මේ 14 15 16 දක්වත් මේක මේ ඩ්‍රාෆ්ට් එක හැදුවොත් මේක ප්‍රමාණය වැඩි වෙලා ඇති. සමාන මීඩිය ඉහළ මේකේ තියෙනවා දෛනික ගනුදෙනු ප්‍රමාණය සාමාන්‍ය තියෙනවා. ඒ වගේ මේ කියන්නේ වැලියු එක ඒ වගේ දෛනික ගනුදෙනු වටිනාකමේ සාමාන්‍ය වොලියුම් එක දෙකම තියෙනවා. රයිට්. රතු පාට ස්තර වලින් පෙන්නන්නේ වොලියුම් එක. කොළ පාට ලයින් එකෙන් පෙන්නන්නේ වැලියු එක. රයිට්. එතකොට දෛනික ගනුදෙනු ප්‍රමාණය සාමාන්‍ය ඔය තියෙන්නේ 1114ක්. රයිට්. දෛනික ගනුදෙනු වටිනාකමේ සාමාන්‍ය රුපියල් බිලියන් වලින් ගත්තොත් බිලියන 246 ආදී වශයෙන් ක්‍රමිකව මේකේ මේ ග්‍රාෆ් එක බලුවා අපිට පේනවා ක්‍රමිකව මේකේ වර්ධනය. මේක 13 න් පස්සේ 14 15 16 19 20 ආදී වශයෙන් බැලුවොත් මේක අනිවාර්යයෙන්ම මේ ග්‍රාෆ් එකේ ඉහළ ගිහිල්ලා ඇති. ඒක එහෙම තමයි පෙන්වන්නේ. ඒ ක්‍රමිකව වර්ධනයක් තියෙනවා. ඊළඟට අපි ගන්නවා ඡායාගත චෙක්පත් තාක්ෂණය. මේවා ගැන පස්සෙත් අපි කතා කරනවා. දැන් තව එකක් තමයි අපි කතා කරු RTGS එක ඊළඟට ඡායාගත චෙක්පත් තාක්ෂණය. මොකද්ද? මේක
ලංකා ක්ලියර් කියලා වෙනම සමාගමක් ඇති කරලා තිනවා. ඒ සමාගම මගින් තමයි මේ චෙක්පත් තාක්ෂණය නිෂ්කාශනය ඡායාගතව ඒ කියන්නේ ඔටෝමේටඩ් චෙක් ක්ලියරින් එක වෙන්නේ. මේක ඒතර ක්‍රියාකරු හැටි ලංකා ක්ලියර් සමාගම පුද්ගලික සමාගමක් හදලා තිනවා. මහා බැංකුව සහ බැංකුවල කොටස් මුදලින් හදපු සමාගම. මේක 2006 දී හඳුන්වා දුන්නේ මධ්‍යගත නිෂ්කාශන ක්‍රමයක් වුණා. ඒ කියන්නේ සෙන්ට්‍රලයිස් ක්ලියරින් සිස්ටම් එකක්. වන අතර මේ ඡායාගත ආකාරයෙන් චෙක්පත් ඉදිරිපත් කරන බැංකුව විසින් සිදු කරනු ලැබේ. මොකද්ද මේ ඡායාගත ආකාරයෙන් කියන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා බැංකස්ලා මෙතන ඉන්නවා. බැංකස්ලා ඉන්නවා මට කියන්න මෙතන ඉන්න බැංකස්ලා සම්බන්ධ වෙන්නේ නැති මේ චෙක් ක්ලියරින් වලට සම්බන්ධ නැහැ. මෙතන ඉන්න පුළුවන් බ්‍රාන්ච් වල වැඩ කරන අය. වෙන දෙපාර්තමේන්තු වල වැඩ කරන අය. ඔයගොල්ලෝ දැන් ක්ලියරින් එකක් කරනකොට කොහොමද කරන්නේ කියලා මේක කියන්නේ මේ අලුත් ක්‍රමේ. දැන් ඉස්සර නම් ෆිසිකල් ක්ලියරින් වලට චෙක්ස් ඔක්කොම එකතු කරලා හවසට යවලා හෙඩ් ඔෆිස් එකට යවලා හෙඩ් ඔෆිස් එකෙන් සෙන්ට්‍රල් බැංකුවේ ක්ලියරින් එකට ෆිසිකලි ගිහිල්ලා එතන මේවා ඔක්කොම ක්ලියර් කරගන්න එක කරන්න. දැන් නමුත් දැන් සිස්ටම් එකෙන් වෙන්නේ සිස්ටම් එකේ චෙක් පතක් හම්බුනොත් ඒ චෙක් පත ස්කෑන් කරලා ස්කෑන් ඩොකියුමන්ට් එකත් එක්ක මේක සෙන්ඩ් කරනවා ක්ලියරින් හවුස් එකට. එතකොට ඒක සිස්ටම් එකේ රන් වෙන්නේ. රන් වෙලා ක්ලියර් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ accounts වල සල්ලි තියෙන්න ඕන සහ වෙන අඩුපාඩුවක් නොතිබුණොත් චෙක් පතේ අඩුපාඩුවක් නොතිබුණොත් මේක ක්ලියර් වෙනවා. මතන මේක බැංකස්ලා දන්නවා. මෙතන ඉන්න බැංකස්ලා ගොඩක් ඉන්නේ. මම දන්නවා මම ඉදා බැලුවානේ බැංකස්ලා ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා මේක කොහොමද වෙන්නේ කියලා. ඒක තේරුම් ගන්න අවශ්‍යයි. රයිට්? ඒක තමයි මේ කියන්නේ. මොකද්ද? මධ්‍යගත නිෂ්කාශන ක්‍රමයක් වන අතර මේ ඡායාගත ආකාරයෙන් චෙක්පත් ඉදිරිපත් කරන බැංකුව විසින් සිදු කරන. ඒ කියන්නේ ස්කෑන් ඩොකියුමන්ට් එකක් සෙන්ඩ් කරනවා ක්ලියරින් හවුස් එකට. මෙම ක්‍රමය හඳුන්වා දීමේ අන්තරුව භෞතික චෙක්පත් ඉදිරිපත් කිරීම සිදු වෙනවා. ෆිසිකල් ක්ලියරින් එකක් ඊට පස්සේ සිදු වෙන්නේ නැහැ. ඔක්කොම සිස්ටම් එකකින් වෙන්නේ. සිස්ටම් එකේ වෙන්නේ. රයිට්? ඊළඟ භෞතික චෙක්පත් ඉදිරිපත් කිරීමෙන් සිදුවන ප්‍රමාදයක්. ඔයගොල්ලෝ දන්නවා භෞතිකව චෙක්පත් ඉදිරිපත් කරන ෆිසිකල් ක්ලියරින් වලට යන නම් චෙක්පත් එකතු කරලා ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යාලයට යවලා ඒ බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් ෆිසිකල් ක්ලියරින් එකට හෙඩ් සෙන්ට්‍රල් බැංකුවට ගිහිල්ලා මේකට යම් කාලයක් ගත වෙනවා. එතකොට ඒ කාලය ගත වෙනකොට නිෂ්කාශන සඳහා ගත වන කාලයද වැඩි. නමුත් මේ අලුත් ක්‍රමය යටතේ නිෂ්කාශන සඳහා ගත වන කාලය අඩු කරගන්න පුළුවන්. මේකට කියනවා T+1 කියලා. මොකද T කියන්නේ නිෂ්කාශකයාගෙන් චෙක්පත් ලැබීමට ගත වන කාලය. ක්ලියරින් ගත වන කාලය. 1 කියන්නේ ගනුදෙනු කරන ඊළඟ දිනය. ඒක T+1 කියන්නේ අතරම එක දිනක් ඇතුළත මෙවැනි ආකාරයේ මේ චෙක්පත් ක්ලියර් වෙන එක නිෂ්කාශනය එක දිනක් ඇතුළත සිදු වෙනවා. ඒ කියන්නේ අද චෙක්පතක් දැම්මොත් බොහෝ විට හෙට උදේ චෙක්පත ක්ලියර් වෙලා තියෙනවා. මේ සම්බන්ධ විධානයකුත් 2007 දී නිකුත් කරලා තියෙනවා මේ කොහොමද මේක රන් කරන්න කියන එක සම්බන්ධව. ඔය ඡායාගත චෙක්පත් නිෂ්කාශන ක්‍රමේ ඔය මේ 2007 ඉඳලා මෙහෙම ක්‍රමිකව මේක චෙක්පත් ක්ලියර් වීම මේ විදිහට වැඩි වෙලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේ graph එක බැලුවම. right? ඡායාගත චෙක්පත් නිෂ්කාශනය මේකේ තවත් තොරතුරු මේකේ තියෙනවා බලා ගන්න හැමින් ඔයගොල්ලෝ මේ ස්ටැටිස්ටික් ඒවා තියෙනවා. චෙක්පත් අගරු වීම. මේ ගැනම කියන්නේ ප්‍රමාණවත් මුදලක් ගිණුමේ නොමැති වුණාම චෙක්පත් අගරු වෙනවා 146ක වගේ ප්‍රමාණයක්. අයිතිකරු විසින් නොගැනීමට තීරණය කරනවා 19ක්. ගිණුම වසා දැමීමෙන් 15ක්. අනිකුත් හේතුන 20ක් ආදී වශයෙන් චෙක්පත් අගරු වීම වෙනවා. සාමාන්‍යයෙන් වෙනවා. 90 අංක දෙක දරන ණය අය කර ගැනීමේ විශේෂ විධාන වගන්ති 25A අනුව සහ දන්නේ සංග්‍රහය වගන්ති 400 සිට 403 අනුව ගිණුමේ මුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි කියලා ඒ නීතිවල සඳහන් වෙනවා. ඒක ඔයගොල්ලෝ බැංකර්ස්ලා හැට අනිවාර්යෙන් දැනගන්න ඕන. ගිණුමක මුදල් නොමැතිව චෙක්පත් නිකුත් කරන්නේ නැහැ. ඒක ඔය නීතිවල හැටියට වරදක්. එහෙම නැත්නම් බැංකුවට කතා කරලා මැනේජර්ට කතා කරලා ටෙම්පරරි ඕවර්ඩ්‍රාෆ්ට් එකක් නැත්නම් ඕවර්ඩ්‍රාෆ්ට් එකක් අරගෙන ඒ ගිණුම් පියවීම සඳහා ඒ මුදල් පියවීම සඳහා අවශ්‍ය කරන විධිවිධාන සලසන්න ඕනේ. එහෙම නැතුව මුදල් නැතුව ගිණුමක චෙක්පත් නිකුත් කිරීම ඔය කියන ආකාර නීති විරෝධී ක්‍රියාවක් බවට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. ඊළඟට චෙක්පත් අගරුවෙන් සම්බන්ධ විස්තර මේකේ තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න මේ ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා. ඊළඟ අපි එනවා අර මුලින් කතා කරපු එකේ තව payment system ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය. SLIPS ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම්. මේක ක්‍රියා කරන ලංකා ක්ලියර් සමාගම අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය. 94 හඳුන්වා දුන් මේ අඩු වටිනාකමක් සහිත ගෙවීම් කිරීමේ ජාතික මට්ටමේ ක්‍රමය. ඒ කියන්නේ වටිනාකමින් වැඩි මිලියන 5ට වැඩි ඒවා යන්නේ RTGS payments එකයි. ඊට වඩා අඩු කුඩා ප්‍රමාණික ගෙවීම් යන්නේ මේ අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය. උපරිම වටිනා රුපියල් මිලියන 5. ඒ කියන්නේ මිලියන 5 දක්වා වන ගෙවීම් කරන්න පුළුවන් කුඩා. 2010 දී එකම දිනයකදී ගිණුමට මුදල් ලැබෙන ආකාරයට මේ ප්‍රතිස්ථාපනය කරලා. ඒක 2010 වෙනකොට
එක දවසක් ඇතුළත මේ බැංකු අතර මූල්‍ය ආයතන අතර ගෙවීම් එක දවසක් ඇතුළත වෙන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා මේක. ඔයගොල්ලෝ දන්නවා දැන් මොනවාරි බැංකුවකට ගිහිල්ලා තවත් බැංකුවක ගිණුමකට මුදලක් යවන්න පුළුවන් ස්ලිප් එක හරහා. ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම්. ඒතර දිනකදී රුපියල් මිලියන 1.2 ගන්න පීමේ හැකියාව මෙම ක්‍රමයට රුපියල් මිලියන නෙමෙයි. දිනකදී ගනුදෙනු මිලියන 1.2ක් කියලා. මේ රුපියල් කියන එක වෙනස් වෙනවා මේකේ. දිනකදී ගනුදෙනු මිලියන 1.2ක ගනුදෙනු පීමේ හැකියාව මෙම ක්‍රමයට තියෙනවා. මිලියන 1.2. ඒ කියන්නේ තරම් ලෝ කැපැසිටි එකක් ගන්න පුළුවන් මේ සිස්ටම් එකට. ඔය තියෙන අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය ස්ලිප්ස් වලින් වෙන ගනුදෙනු වර්ගයන් මොනවාද? වැටුප්, ස්ථාවර නියෝග, ණය වාරිකයන්, විශ්‍රාම ගෙවීම්, අර්ථසාධක කරමුදල් පහසුකම්, ලාභාංශය ආදී ඔක්කොම මේ අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය හරහා ගෙව කරන්න පුළුවන්. එහම කෙලින්ම ගිණුමට ණය බැර කිරීම. විදුලිය, ජල, දුරකථන බිල්පත් වගේ ඒවා මේකෙන් ගෙවන්න පුළුවන්. ණය කාඩ්පත් ගෙවීම, EPF ETF සඳහා කරන ගෙවීම, කල්බදු, ලීසින් පේමන්ට්ස්, ණය වාරික ගෙවීම, කොටස් මිල්ලි ගැනීම වල මුදල් ආදී කියන කුඩා ප්‍රමාණ ගෙවීම ඔක්කොම මේ අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය හරහා ස්ලිප්ස් හරහා කරන්න පුළුවන්. අන්තර් බැංකු ගෙවීම් ක්‍රමයේ ගණ්ඩුල වටිනාකම වැඩි වීම, මේ වගේ වොලියුම් එක වැලියු එක දෙකම වැඩි වෙලා තියෙනවා. කාලීනව මේ 2007 ඉඳන් බැලුවොත් එක දිගට ස්ට්‍රේට් අවේ ඒගොල්ලෝගේ වැඩි වීමක් වර්ධනයක් තියෙනවා. දැන් 13න් පස්සේ ගත්තත් ওই වර්ධනය දිගටම දකින්න පුළුවන්. දැන් ණයපත්. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ්. ඒකත් එක්තරාදී ගෙවීම් මාධ්‍යයක්නේ. මොකද්ද? ණයපත් යන කුඩා ප්ලාස්ටික් ඉලෙක්ට්‍රොනික කාඩ් පතක්. ඔයගොල්ලෝ දන්නවා. ක්‍රෙඩිට් කාඩ්. ණයපත් භාවිතා කරේ හිමිකරුවෙකුට ගෙවීම් කළ හැකි වෙන අතර. ඒ කියන්නේ කාඩ් එක හිමිකරුවට ගෙවීම් කරන්න පුළුවන්. එමගින් ඔහුගේ එදිනෙදා මූල්‍ය අවශ්‍යතාවය කළමනාකරණය කළ හැකියි. managing his day to day needs. ඔහුගේ එදිනෙදා අවශ්‍යතාවයන් කළමනාකරණය කරන්න පුළුවන් ගෙවීම් කරන්න පුළුවන් මේකේ. මෙම කරන ගෙවීම් වාරික වශයෙන් පොලියත් සමග ආපසු ගෙවන්න ඕන. ණය කාඩ් පතකින් ණය අතරම ණයට මුදලක් ගත්තා වගේ තමයි බැංකුවෙන් වෙන් කරන allocate කරන මුදලක් තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට ඒක වාරික වශයෙන් පොලියත් එක්ක ආපහු ගෙවන්න ඕන ඒ ලබා ගන්න මූල්‍ය ආයතනෙ. ඒතකොට flexible payment option. ඒ කියන්නේ මේ බොහොම මේ පහසු ආකාරයේ ගෙවීම් කරන්න පුළුවන් ක්‍රමවේද මේවයි හදලා තියෙනවා. 89 දී හඳුන්වා දුන්න ලැබෙයි. දැනට බැංකු 12 නේ මේක වැඩි දැන්. ඒ කාලේ මේ නෝට් එක හදන කාලේ බැංකු 12 දැන් මේකට වඩා වැඩි. 2011 දී ඒ ප්‍රමාණය කාඩ්පත් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. දැන් කාඩ්පත් ප්‍රමාණය දැනගන්න පුළුවන්. අලුත් මහ බැංකු වාර්ෂික වාර්තාවට ගිහිල්ලා chapter 8 ගිහිල්ලා බලන්න. නැත්තම් ඒ බැලුවම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වල බලා ගන්න පුළුවන් ඔයගලන්ට කොච්චර කාඩ් ප්‍රමාණයක් දැන් මේනොට නිකුත් කරලා තියෙනවා කියලා ගෙවීම අපීම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගියත් බලන්න පුළුවන් ඔයගලන්ට. මූල්‍ය උපකරණයක් ලෙස මේ ඇති ප්‍රයෝජනවත්භාවය ණය කාඩ්පත් වල ක්‍රෙඩිට් කාඩ් වල මොකද්ද? මූල්‍ය උපකරණයක් ලෙස මේ ඇති ප්‍රයෝජනවත්භාවය කුමක්ද? විශාල වටිනාකමක් සහ වාසියක් පවතිනවා. මේකේ මොකද්ද? ඇඩ්වාන්ටේජ් එකකුයි වැලියබල් එකක් තියෙනවා, බෙනිෆිට් එකක් තියෙනවා. මොනවාද? හදිසි අවස්ථාවකදී මූල්‍යමය විසඳුමක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. solution in time of an emergency. හදිසි අවස්ථාවකදී මේක මූල්‍ය විසඳුමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ දන්නවා. ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් හදිසියකදී ලෙඩක් දුකකදී රෝගාබාධයකදී හදිසි මුදල් අවශ්‍යතාවකදී ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට විශාල මුදලක් එකවර ගෙන යන්න ඕනේ නැහැ. තනින් තන සල්ලි අරන් යන්න ඕනේ නැහැ. කාඩ් එක අරන් යනවා, පින් නම්බර් එක දන්නවා නම් අරගෙන ATM එකකින් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ආපහු ඒක අවශ්‍ය අවස්ථාවේදී. මාසික අයවැය ගණනය සඳහා ගණනයක් ලෙස යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ managing your monthly budget එක. බජට් එක manage කරන්න මේ කාඩ් එකකින් ගෙවලා මුදල් හම්බුනාම ගෙවන විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ණය පීමට පොලි රහිත කාලයක් ලැබෙනවා. ඔයගොල්ලෝ දන්නවා ග්‍රේස් පීරියඩ් එකක් ලැබෙනවා ඕන බැංකුවක ක්‍රෙඩිට් කාඩ් වල. ඒකට ඒ කාලය තුල සෙටල් කරොත් මේකට ඉන්ට්‍රස්ට් ෆ්‍රී හම්බ වෙනවා. ඒ වගේ ඔයගලන්ට ඔප්ෂන් තියෙනවා මේකේ. මුදල් ප්‍රවාහ කළමනාකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ කෑෂ් ෆ්ලෝ එක මැනේජ් කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රෙඩිට් කාඩ් එක. අනෙකුත් වරප්‍රසාද මොනවාද අනෙකුත් වරප්‍රසාද කියන්නේ? මේ කාඩ් එක තියෙන සමහරවිට ෆ්‍රී ඉන්ෂුරන්ස් එකක් හම්බ වෙනවා කාඩ් හෝල්ඩර්ස් වලට. සමහරවිට වෙනත් රැපල් වල මේගොල්ලෝ හම්බ වෙනවා. සමහරවිට වෙනම ඩිස්කවුන්ට්ස් හම්බ වෙනවා ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර්ස් වල. සමහර වර්ෂ අවසානයේ වෙනම ඩිස්කවුන්ට්ස් හම්බ වෙනවා. වෙනම සමහරවිට රැපල් වලට හම්බුනාම රැපල් වලට දාලා වෙනම ටුවර්ස් හම්බ වෙනවා. වෙනම තෑගි හම්බ වෙනවා. වෙනම වවුචර් ගිෆ්ට් වවුචර්ස් හම්බ වෙනවා. වගේ නොයෙකුත් වරප්‍රසාද හම්බ වෙනවා. ඒතර මේකේ අවම ගෙවීම් දින 90ක් ඇතුළත නොපියවා ඇතියට ක්‍රිබ් එකට මේක වාර්තා කරනවා. කියන්නේ ණය තොරතුරු කාර්යාංශයෙන් මේක වාර්තා කරනවා. ඒතර මේකේ ඒ කාලේ 2001 මේකේ නොපියවා ඇති ණය ගණන් සහ ඒ විස්තර මේකේ තියෙනවා. ඒක දැන් මේ data පරණයි. අලුත් data වල මේ තත්ත්වය ඔයගලන්ට ඕන නම් බලන්න පුළුවන්. මම මේක වාර්ෂික වාර්තාවට ගියාම. ඊළඟට හර කාඩ්පත්. ඒක ඩෙබිට් කාඩ්. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්. අපි මේ තාම කතා කරන්නේ
එක එක ගෙවීම් මාධ්‍යයන් විශාල ප්‍රමාණයේ ගෙවීම් මාධ්‍යයන් අනිකුත් ගෙවීම් උපකරණයන් සහ කාඩ්පත් ඒ ආදී දේවල් තමයි අපි කතා කරන්නේ. මේ ටික මේ වෙනකන් කතා කරපුව ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ නේ. ක්ලියර් නේද? මේ ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා. ඇත්තටම මේව දන්නවා ඔයගොල්ලෝ. මේ ඩේ ටු ඩේ ඔයගොල්ලෝ යූස් කරන මේ ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් ඒවා පාවිච්චි කරනවා. බැංකර්ස් තමයි ඒවා දන්නවා. රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් ගැන දන්නවා. ස්ලිප් එක ගැන දන්නවා. ක්ලියරින් හවුස් ක්ලියරින් එක ගැන දන්නවා. මේවා ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා. බැංකර්ස්ලා ඔක්කොම දන්නවා මේවා. මේ අපිට සංවිධානාත්මකව මේ පාඩමක් ඇතුළට අරගෙන කතා කරන්නයි ඕන. රයිට්? කතා කරන්න ගියාම මේ කරන්න. රයිට්? හරි. ඊළඟ හර කාඩ්පත්. ඒ කියන්නේ ඩෙබිට් කාඩ්. රයිට්? ඩෙබිට් කාඩ්. මෙම කාඩ්පත් මගින් තම ගිණුමෙන් මුදල් ලබා ගැනීම හෝ භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවීම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක වගේම ඩෙබිට් කාඩ් එකකිනුත් තමන්ගේ ගිණුමේ මුදල් තියෙනවා. ඒ තියෙන ප්‍රමාණයට ගිණුමෙන් මුදල් ගෙවන්න පුළුවන් point of sales වල. ඒ කියන්නේ බඩු මිලදී ගන්න ස්ථාන වලට ගිහිල්ලා ඒ වගේම භාණ්ඩ මිලදී ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මේක 97 වගේ හඳුන්වා දුන්නේ 2012 ජූනි වෙනකොට මිලියන 7.4ක කාඩ්පත් නිකුත් කරලා තිබිලා තියෙනවා. ඒ කාලේ දැන් මීට වැඩි ඇති අනිවාර්යයෙන්. මේක වාණිජ්‍ය බැංකු 11ක් වට දැන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේ කාඩ්පත් හැම බැංකුවක් වගේම මේ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් ඉෂුව කරනවා. ක්‍රෙඩිට් කාඩ් වලට වඩා අවදානම අඩු අතර වැඩි වශයෙන් ප්‍රචලිත වීමක් දක්වලා. මේක ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් එකට වැඩිය රිස්ක් එක අඩුයි. ඒ වගේම මේක හැම බැංක් account එකක් තියෙන හැම account holder කෙනෙකුටම දැන් අනිවාර්යෙන් ඩෙබිට් කාඩ් එකක් දෙනවා. මේ ඩෙබිට් කාඩ් එක shopping කාඩ් එකකට shopping කරන්නත් use කරන්න පුළුවන් ඩෙබිට් කාඩ් එක. ඒ වගේම ගිණුමේ මුදල් ගන්නත් පාවිච්චි කරන්න පුළුවන් ATM එකෙන්. ඒ වගේම payment කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේවා. ඔයගොල්ලෝ පාවිච්චි කරන හැමෝම දන්නවා මේ. ඊළඟ අන්තර්ජාල බැංකු කටයුතු ඉන්ටර්නෙට් බැංකින්. දැන් බලන්න 2009 10 11 වෙනකොට මේ ඉන්ටර්නෙට් බැංකින් ප්‍රමාණය සහ වටිනාකම කොහොමද වැඩි වුනේ කියලා වොලියුම් එකයි වැලියු එකයි මේකේ පෙන්නනවා. 11න් පස්සෙත් මේක අනිවාර්යෙන් ඉන්ටර්නෙට් බැංකින් වැඩි වෙලා ඇති. මොකද දැන් ගොඩාක් අය මේවා ගන්ධන සඳහා පාවිච්චි කරනවා. මේකේ අන්තර්ජාලය මගින් ඔහුගේ හෝ ඇගේ ගිණුමට පිවිසීමට හැකියාව ලැබෙන අතර ගන්ධන මේ හරහා සිදු කරන්න පුළුවන්. ඔය විදිහට මේ වගේ අපිට පෙන්වන්න පුළුවන්. අන්තර්ජාල බැංකු කටයුතු මොනවාද? 99 වගේ ආරම්භ වෙලා තියෙන්නේ. මේ පහසුකම් පාවිච්චි කිරීමේ ප්‍රමාණය බැංකුවල ඇති තාක්ෂණය. ඒ කියන්නේ බැංකුවෙන් බැංකුවට ඒගොල්ලෝ පාවිච්චි කරන සිස්ටම් එක, පද්ධතිය, තාක්ෂණය. ගන්ධනකරුවන්ගේ ප්‍රමාණය. ඒ number of customers සහ ව්‍යාපාර උපක්‍රමයන්, business models අනුව බැංකුවෙන් බැංකුවට මේක වෙනස් වෙනවා. ඉන්ටර්නෙට් බැංක් සමහර බැංකුවල ඉන්ටර්නෙට් බැංකින් වලින් කරන්න පුළුවන්. දැන් අතන ලෝන් ඇප්ලයි කරලා loans approval එක දෙන තැන් දක්වා සමහර බැංකු ගමන් කරලා තියෙනවා. ඒ වගේ යනවා ඉන්ටර්නෙට් බැංකින් වලින්. සමහර බැංකු කරන්නේ ඇත්තටම balance inquiry එකක් නැත්නම් fund transfer එකක් ඒ වගේ. ඒ වගේ දැන් අලුත් මේ තරංකාරී තත්ත්වයක් එක්ක අලුත් තාක්ෂණයත් එක්ක ගොඩක් බැංකු මෙවැනි උපක්‍රම හරහා තමන්ගේ ගනුදෙනු වඩා හොඳ සේවාවක් සපයන්න ක්‍රියාත්මක වෙන බව පේනවා. මේක 2012 තියෙන ස්ටැටිස්ටික් මේ අච්චර ගණන් ගන්න එපා. දැන් මේ ටික පරණයි. අලුත් ස්ටැටිස්ටික් ඕන්න බලන්න පුළුවන් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක රිෆර් කරොත්. මොනවද මේ අන්තර්ජාල බැංකු පහසුකම් වලින් කෙරෙන්නේ? ගිණුම් ශේෂය බලන්න පුළුවන්. බැලන්ස් ඉන්ක්වයරි. අරමුදල් හුවමාරු කරන්න පුළුවන්. ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ගිණුම් වාර්තා, කුඩා ප්‍රමාණයේ වාර්තා, මිනි ස්ටේට්මන්ට්. ඒව බලන්න පුළුවන්. ඉන්ටර්නෙට් වලින් ගිහිල්ලා බැංකින් බැලන්ස් ඉන්ක්වයරි කරන්න පුළුවන් ගිණුම් වාර්තා, මිනි ස්ටේට්මන්ට්. ඊළඟ ණය කාඩ්පත් ගෙවීම, ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස්, බිල්පත් ගෙවීම, යුටිලිටි පේමන්ට්ස්, ණය කාඩ්පත් ගෙවීම, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම, ගෙවීම් නතර කිරීම, ස්ටොප් පේමන්ට්, ස්ථාවර ගෙවීම. ඒ කියන්නේ අපි තුමු ලයිට් බිල් වෙන්න පුළුවන්, විදුලි බිල් වෙන්න පුළුවන්, මොනවා හරි ස්ථාවර ගෙවීම් කරන්න නියෝග කරලා තියෙනවා. ඒවා කරන්න පුළුවන්. පොලිය විදේශ ව්‍යවහාර මුදල් වටිනාකම් විමසීම. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එක ඉන්ක්වයරි කරන්න පුළුවන් කොහොමද ඉන්ට්‍රස්ට් එක විදේශ ව්‍යවහාර මුදල්. ඒ කියන්නේ මේ එක්ස්චේන්ජ් රේට් එක කොහොමද කියලා ඒ වගේ ඒවා විමසීම ඕන දෙයක් අන්තර්ජාල බැංකු පහසුකම් හරහා කරන්න පුළුවන්. ඔයගොල්ලන් මතක තියාගන්න විභාගයේදී ඔයගොල්ලන් සමහරට අහන්න පුළුවන් මේ අන්තර්ජාල බැංකු පහසුකම් වලින් කරන්න පුළුවන් ගනුදෙනු කරන්න ලැබෙන පහසුකම් මොනවද? වාසි මොනවද? ඔන්නවා තමයි කියන්න පුළුවන්. ඔය තියෙන ඒවා. බැලන්ස් ඉන්ක්වයරි කරන්න පුළුවන්. ඒ වගේම ස්ටොප් පේමන්ට් කරන්න පුළුවන්. ඒ වගේම වෙනත් පේමන්ට්ස් කරන්න පුළුවන්. වෙනත් ගෙවීම් කරන්න පුළුවන්. ගිණුම් වාර්තා බලන්න පුළුවන්, ගන්න පුළුවන්. අරමුදල් හුවමාරු ගන්න පුළුවන්. ගිණුම් ශේෂය බලන්න පුළුවන්. ඔය ආදී විශාල ප්‍රමාණයක් දැන් අන්තර්ජාලය හරහා මේ වගේ පහසුකම් සැලසෙනවා. ඒවා තමයි ඔයගොල්ලන්ගේ විභාගෙදිත් අහන්නේ. ඒ නිසා මේවා ගැන ටිකක් ඔළුවේ තියාගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ අලුත් තත්ත්වයන්, new developments. මේ payment and settlement පැත්තේ අලුත් development. අපි තව තියෙන නෝට් එකකුත් වෙනම කතා කරන්න. මේ PowerPoint එක අපි ඉස්සෙල්ලා කතා කරලා ඉමු මේකේ. එතකොට ඔයගොල්ලෝ මේ symbols දැකලාද? මේ ලංකාපේ කියන ඒවා
E cash කියනවා M cash කියනවා මේවා දැකලා තියෙනවා. හරිද? මේ symbols ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ලංකාවේ ඒ වගේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා. right? අලුත් developments ගැන අපි කතා කරන්න යන්නේ. අතන පොදු ස්වයංක්‍රීය ගෙවීම් පද්ධතිය. common ATM switch එක. මේවා ගැන දීර්ඝව තවත් පාඩමක අපි කතා කරනවා. දැන්ට මේ PowerPoint එකට ප්‍රමාණවත් පරිදි මෙතන අපි කතා කරනවා. right? මොකද්ද මේකෙන් කරන්නේ? මේ මගින් ගනුදෙනු කරවන්ට එක බැංකුවක සිට මෙම පද්ධතියේ සමාජික අනෙක් බැංකුවක. ඒ කියන්නේ මේ common network ATM network එකේ ඉන්න බැංකුව වෙන්න ඕන. ඉන්න මූල්‍ය ආකාර වෙන්න ඕන. ඒතර ඒකේ මේකෙදි පුළුවන් ගනුදෙනු කරවන්ට එක බැංකුවක ඉඳලා පද්ධතියේ සමාජික අනෙක් බැංකුවක ඇති මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ගන්න පුළුවන්. ගාස්තුවක් මේකට අය කරනවා. right? ගාස්තුවක් අය කරනවා. ඒක තමයි මේකේ සරලව කියන්න තියෙන්නේ. අපි මේවා ගැන විස්තර වෙනවා කතා කරනවා. සමාජික බැංකු මොනවද? දැන් මේ නෝට් එක හදන කාලේ මේ සමාජික බැංකු දැන් අලුත් නෝට් එකක් තියෙනවා ඕගොල්ලන්ට මේක හදපු. ඒකේ තියෙනවා අලුතෙන් කවුද මේවයි සමාජිකව කවද්ද ඒගොල්ලෝ සමාජික උනේ ආදි වශයෙන් ඒ විස්තර තියෙනවා. ක්‍රියාත්මක කරනු ලබන්නේ ලංකා ක්ලියර් සමාගම. ලංකා ක්ලියර් ලිමිටඩ් තමයි මේක. ශ්‍රී ලංකා මහා බැංකුවේ පූර්ණ අනුමැතිය හා මඟ පෙන්වීම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ common ATM switch එක right? ජංගම දුරකථන හා බැඳුණු බැංකු කටයුතු ලෝක තත්ත්වය. ඔය විදිහට 2007 ඉඳන් 2012 ආදී වෙනකන් ගත ඔන්න ඔය වගේ ක්‍රමික වර්ධනයක් තියෙනවා මේ වගේ ජංගම දුරකථන හා බැඳුණු බැංකු කටයුතු ලෝක තත්ත්වය මොනවාද? bill inquiries, fund transfers, bill payments, stop payments, new account opening, personal security check records, mini statements ආදී වශයෙන් මේ වගේ ක්‍රමික වර්ධනයක් තියෙනවා. ඔය වගේ progress එකක් තියෙනවා. දුරකථන හා බැඳුණු බැංකු සේවාවන් අයත් අර වගේම තමයි. ඉන්ටර්නෙට් බැංකින් වගේම ගිණුම් විශේෂ පිරික්සීම අරමුදල් හුවමාරු ගිණුම් වාර්තා ණය කාඩ්පත් ගෙවීම බිල්පත් ගෙවීම ණය කාඩ්පත් විනිශ්චය ගෙවීම් නතර කිරීම ආදී ඔක්කොම දුරකථනය හරහා ඒ පහසුකම් වලිනුත් කරන්න පුළුවන්. ලංකාවේ ජංගම දුරකථන හා බැඳුණු ගෙවීම මෙන්න මේකදී අපි ටිකක් මේක බොහොම නිවිහැනහිල්ල කතා කරන්න ඕන. ජංගම දුරකථන හා බැඳුණු ගෙවීම කිව්වම ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන මගින් තොරතුරු හුවමාරු කර ගැනීමෙන් ගනුදෙනු කිරීම. ඒ කියන්නේ ජංගම දුරකථන මගින් තොරතුරු හුවමාරු කරමින් ගනුදෙනු සිදු කිරීම. මේකෙදී ගනුදෙනු කරවන් ගිණුම් පදනම් කරගනිමින් ජංගම දුරකථන මාර්ගයෙන් ගෙවීම කිරීම. ඒ කියන්නේ මේකට කියන bank led model කියලා. මොකද the customer uses the mobile phone to obtain information about his her account and carry out banking transaction. ඒ කියන්නේ මේකෙදි කරන්නේ ගනුදෙනු කරුවේ ජංගම ගිණුම පදනම් කරගනිමින් ජංගම දුරකථන මාර්ගයෙන් ගෙවීම කිරීම. ඒකෙදි කස්ටමර්ට පුළුවන් මොබයිල් ෆෝන් එක යූස් කරලා ලබා ගන්න තොරතුරු එයාගේ නැත්නම් ඔහුගේ ඔයාගේ ගිණුමේ තොරතුරු ඒ කරලා ඒ අනුව උට බැංකින් ට්‍රාන්සැක්ෂන් බැංකු ගනුදෙනු කරන්න පුළුවන්. ඒක තමයි මේකෙන් කරන්නේ. ජංගම දුරකථන මගින් තොරතුරු හුවමාරු කරන ගනුදෙනු සිදු. විද්‍යුත් මුදල් ක්‍රමය. මේකේ තව එකක් තියෙනවා physical money is converted into e-money and stored in mobile phone systems in order to be used for the payments. මේක තමයි මේකෙන් කියන්නේ විද්‍යුත් මුදල් ක්‍රමය. මේක එක ක්‍රමයක් අර තොරතුරු හුවමාරු කරගෙන ජංගම දුරකථනය පාවිච්චි කරලා එහෙම ගනුදෙනු කරන එක. විද්‍යුත් මුදල් ක්‍රමය. ඒ කියන්නේ මේ කියන්නේ e-money, right? Physical money is converted into e-money. කියන්නේ අපි තියෙන physical මුදල් කියන එක අපි හරවනවා e-money වලට. And stored in mobile phone. ඒක ෆෝන් එකේ ස්ටෝර් කරගන්න ඒ පට්ටකම්. ඒකල ඒක පාවිච්චි කරන්න පුළුවන් යම් ගෙවීම් කිරීම සඳහා. ඒකයි ඔය කියන්නේ. බලමු අපි ඉස්සරහට. මේ වань ජංගම දුරකථන මූලික කරගත් ගෙවීම. දැන් බලන්න මේ ගොවියෙක් ඉන්නේ. මේ ගොවියෙක් ඉන්න දැක්කනේ ලණුව එක අතකින් හරකගේ ලණුව අතින් අල්ලගෙන අනික් පැත්තෙන් ෆෝන් එක කනේ තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ හැමෝම අතේ ජංගම දුරකථනයක් තියෙනවා අද කාලේ. ඒතර මේක බොහොම ප්‍රචලිතයි. ඒ කියන්නේ ජංගම දුරකථන මගින් භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම. එහෙම කරන්න පුළුවන්. කෙටි පණිඩම් මගින් සම්බන්ධ වීම. වැඩ කරමින් අරමුදල් හුවමාරුව. ලංකාවේ 70%කට වඩා වැඩි පිරිසකට ජංගම දුරකථනයක් තියෙනවා. බැංකුවකට හෝ ATM යන්ත්‍රයක් වෙත යාමට අවශ්‍ය වෙන්නේ නැහැ. බැංක් ඕවර් ද කවුන්ටර් යන්නත් ඕනේ නැහැ ATM එක. මේක බැංක් ෆෝන් එක පාවිච්චි කරලා මේ දුරකථනය මූලික කරන ගෙවීම් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා බැංකස්ලා දන්නවා. ඒ පහසුකම් තියෙනවා ඇප්ස් තියෙනවා. ඒවට සම්බන්ධ වුණාම ඒ තමන් ගනුදෙනු කරන බැංකුවත් එක්ක මේ හරහා මේ මාර්ගයෙන් ගනුදෙනු කරන්න පුළුවන්. ඒක තමයි පෙන්වන්නේ. ඊළඟ ජංගම දුරකථන මූලික කරගත් ගෙවීම් අතරම කාණ්ඩ තුනකින් කරනවා. මේක අපිට වර්ග කරන්න පුළුවන් මේ වගේ කාණ්ඩ තුනකට. දැන් මෙච්චර වෙලා කතා කරපුවා පිළිවෙල ගැටලුවක් නැහැ නේ. ක්ලියර් නේද?
දැන් මෙතනින් ඉස්සරහට කතා කරන්න ඉස්සෙල්ලා මට මේක දැනගන්න ඕන. right? මේ වෙනකන් කතා කරුවේ පැහැදිලි නේද? මේ ප්‍රධාන පාඩමක් මේක. ඔයගොල්ලන්ට මතක තියාගන්න non banking financial business පාඩමෙත් හැමදාම අනිවාර්යෙන් ලකුණු 20ක ප්‍රශ්නයක් එනවා. තව කුඩා ප්‍රශ්නත් එනවා. right, okay. ස්පීඩ් එක වැඩි. right. ස්පීඩ් එක වැඩි නම් මම පොඩ්ඩක් හෙමින් කරන්නම්. මොකද සමහර මේ ෆැමිලි අයට නම් එච්චර ගාණක් නැහැ බැංකුවල වැඩ කරන මේවත් එක අනිත් අයට පොඩ්ඩක් මේක. මොකද අපිට තියෙන්නේ ළමයි සීමිත කාලයක්. මොකද සීමිත කාලයක් කියන්නේ මාස කිහිපයයි තියෙන්නේ. තව අපි පාඩම දැන් දවස් මේ පාඩම් පිළ පටන් දවස් 5ක් 6ක් වෙන්නේ. දෙසැම්බර් 5නේ පටන් ගත්තේ. දෙසැම්බර් 5, දෙසැම්බර් 12, දෙසැම්බර් 19 ආයි නත්තල් වලට කරේ නෑ. ආයි ජනවාරි කරා ජනවාරි 2 වෙනි පාඩම කරන්නේ මේ. ඒතර අපිට එතකොට අපිට බොහොම කෙටි කාලයක් තියෙන්නේ කරන්න. ඒ නිසා අපි ටිකක් වේගෙන් කරන්න බලන්න. නමුත් ඔයගොල්ලෝ වේගය වැඩි කියලා හිතනවා මම ටික හැමින් කරන්නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මම මේවා කතා කරලා මේවට සම්බන්ධ පාඩම් තව ඉස්සරහට තියෙනවා. ඒකම අපි බලනවා මේවා සම්බන්ධ ප්‍රශ්නත් ගැටලුත් සාකච්ඡා කරන්න. මොකද එක්සෑම් ගැන කවුරුද අහනවා පොඩ්ඩක් ඉන්න බලන්න මට ඒක ක්ලියර් නෑ. නේමන් මොකද්ද කියන්නේ එක්සෑම් එක්සෑම් තියන්නේ කොයි කාලෙද? දැන් මම හිතන්නේ ඇනවුන්ස් කරා අපි ඔයගොල්ලන්ට 31 පටන් අරගෙන 31 ජනවාරි 31 පටන් අරන් මම හිතන්නේ මේ ඔයගොල්ලන්ගේ එක්සෑම් එක ඊට වඩා පහු වෙනවා. දැන් මේ ලෙක්චර්ස් යන සර්කල් එකේ එක්සෑම් එක පහු වෙනවා. මම හිතන්නේ කලින් අපිට මිස් වුණානේ 2020 අවුරුද්දේ මාර්ච් එක්සෑම් එක මේ කොවිඩ් නිසා කරන්න බැරුණා. සැප්තැම්බර් එක්සෑම් එක තියන්න බැරුණා. ෂෙඩියුල් කරලා තිබිලා ඒක කල් ගියා. කොවිඩ් නිසා. ඒ එක්සෑම් එක ඒ අයට එක්සෑම් එක මේ ජනවාරි මාසේ ජනවාරි අග පවත්වනවා. ඔයගොල්ලන්ගේ එක්සෑම් එක මම හිතන්නේ අප්‍රේල් මම දන්න තරමින් අප්‍රේල් පහු වෙන්න පුළුවන්. අප්‍රේල් මාසේ පහු වෙන්න පුළුවන්. විභාගයේ පැවැත්වීම. ඒක තමයි ඉදිරි කාලේ දැනුවත් කරා ඔයගොල්ලෝ. ඊට කලින් මිස් වෙච්ච එක්සෑම් මිස් වෙච්ච අර තමයි මාර්ච් ජනවාරි අග සහ පෙබරවාරි දවස් කිහිපයක් පැවැත්වෙන්න යන්නේ එක්සෑම් එක. රයිට්. අපි කතා කරමු. රයිට්. එතකොට දැන් අපි කතා කරන් ආවේ මේ වෙනකන් අපි කතා කරන් ආවේ මේ ගෙවීම පේවීම සම්බන්ධව මහ බැංකුවේ රෝල් එක මොකක්ද? මහ බැංකුවට ඒක සම්බන්ධ වෙන්නේ මොන ආකාරයෙන්ද? මහ බැංකුවේ මූලික අරමුණු ඉෂ්ට කරගන්න ගියාම ගෙවීම පේවීම සම්බන්ධව මොන වගේ වගකීමද මහ බැංකුව දරන්නේ? මහ බැංකුවේ නියෝජිත කාර්යභාරයන් මොනවද? ඒ වගේම මහ බැංකුව මේ ගෙවීම පේවීම සම්බන්ධ දරන වගකීම් මොනවද කියන එක අපි කතා කරගෙන ආවා. ඒ වගේම ගෙවීම පේවීම පද්ධතියේ ප්‍රධාන කොටස් කීපයක් මතක් කරා. ඒ වගේම ප්‍රධාන ගෙවීම පේවීම ක්‍රම, විශාල ප්‍රමාණයේ ගෙවීම පේවීම ක්‍රම, ඒ වගේම මධ්‍යම ප්‍රමාණය ඒවා සහ මුදල් හා මුදල් නොවන ගෙවීම් ක්‍රම අපි ඒවා මතක් කරගෙන ආවා කීපයක්. බය වෙන්න එපා කවුරුත්. මේවා ගැන නැවතත් අපි ඉස්සරහා පාඩම් වලත් අපිට තියෙනවා කතා කරන්න. සමහර අවස්ථාවලදී මේවම නැවත අපි කතා කරන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම RTGS, SLIPS, ඒ වගේම අනිකුත් ගෙවීම් පේවීම් ක්‍රම, ඔය scriptless security settlement system එක, මධ්‍යම නිෂ්කාශන ක්‍රමය, ඒවා ගැන අපි නැවත අපිට කතා කරන්න අවස්ථාව හම්බ වෙනවා. තව විශේෂයෙන් මේ ගැන සවිස්තරාත්මක පාඩමකුත් ඉදිරි කාලේ කතා කරන්න නියමිතයි. ඒකට තව මේවා ක්ලියර් වෙනවා ඕගොල්ලන්ට. ඒ නිසා මේ කරන සාකච්ඡාවල් එක දිගටම ඉන්න. දැන්ට අවශ්‍ය ප්‍රමාණයට තේරුම් ගන්න. ඉදිරි පාඩම් වලදී අපි අනික් ඒවා නැවත කතා කරනවා. ඒ නිසා ඕගොල්ලන්ට මේ non banking විෂය වගේම survey of financial subject එකෙත් අනිවාර්යයෙන්ම මේ පාඩමෙන් ප්‍රශ්නයක් එනවාමයි හැමදාම. ඒ නිසා ඕගොල්ලෝ මතක තියාගන්න මේ පාඩම හොඳට ග්‍රහණය කරගත්තොත් මේ විෂයන් දෙකේම ලකුණු 40ක් 45ක ප්‍රමාණයකට ඕගොල්ලන්ට ස්කෝර් කරන්න පුළුවන් හරියට මේක ග්‍රහණය කරගත්තොත්. sorry. අපි දැන් කතා කරගෙන ඇවිල්ලා ඒතර අපි ජංගම දුරකථනය මූලික කරගත් ගේම් තැනට නිකන් ආවා. ඒක අපි නතර වුණේ මෙන්න මේක. ජංගම දුරකථන මූලික කරගත් ගෙවීම් කාණ්ඩ තුනක් තියෙනවා. මූලික කාණ්ඩය, සම්මත කාණ්ඩය හා විස්තීර්ණ කාණ්ඩය. මේ කාණ්ඩ තුන මතන ඔයගොල්ලෝ නෝට් එකේ තියෙනවා, ස්ක්‍රීන් එකේ පේනවා ඇති ඔයගොල්ලන්ට. මූලික කාණ්ඩය. ඒ කියන්නේ මූලික කාණ්ඩයෙන් කරන්නේ මොකද්ද? මේ ජංගම දුරකථන මූලික කරගත් ගේම් වලදී මූලික කාණ්ඩයෙන් කරන්නේ තොරතුරු සේවාව විතරයි. ඒ ගිණුමක් පරීක්ෂා කිරීම, account inquiry, balance inquiry, ගනුදෙනු වල වාර්තා, ගෙවුම් විධාන මොනවා හරි අන්න වගේ මූලික දේවල් ටිකක් විතරයි මූලික කාණ්ඩයෙන් කරන්නේ. තොරතුරු සේවාව කියලා අපි ඒකට කියනවා. right? ජංගම දුරකථන මූලික කරගත් ගේම්. ඊළඟ සම්මත කාණ්ඩය කියන්නේ මුදල් පැවරීම. ඒ කියන්නේ මුදල් පැවරීම කියන්නේ තමන්ගේ ගිණුම් වලට තමන්ගේම ගිණුම් වලට මුදල් මාරු කිරීම. ඒ කියන්නේ
සමහර කස්ටමර් කෙනෙකුට තියෙන්න පුළුවන් එක බැංකුවක ගිණුම් දෙකක් හෝ තුනක්. ඉතිරි කිරීමේ ගිණුම් දෙකක්, ජංගම ගිණුමක් ආදී වශයෙන්. සමහර current account to savings account, one savings account to another savings account, ඒ වගේ ගිණුම් වලට මුදල් මාරු කිරීම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් මේ ජංගම දුරකථන. ඒ වගේ දත් තමයි කියන්නේ. ඊළඟ තුන්වන පාර්ශ්වයට මුදල් මාරු කිරීම. වෙනත් කස්ටමර් කෙනෙක් වෙනත් ගනුදෙනු කරුවෙකුගේ ගිණුමකට මුදල් මාරු කිරීම. උපයෝජන බිල්පත්, යුටිලිටි බිල්පත්, යුටිලිටි පේමන්ට්ස්. ඒ කියන්නේ විදුලි බිල වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක, වෝටර් බිල් එක, ටෙලිෆෝන් බිල් ඒ ආදී වශයෙන් යුටිලිටි බිල්, උපයෝජන බිල්පත් ගෙවීම නතර කිරීම, ස්ටොප් පේමන්ට්. ඒ දේවල් කරන්න ඊළඟ කාණ්ඩ, සම්මත කාණ්ඩ. මුදල් පැවරීම සම්බන්ධ වෙන තොරතුරු එක කාණ්ඩයක්, තොරතුරු සේවා සම්බන්ධ එක කාණ්ඩයක්. කාණ්ඩ දෙකයි. හරිද? ක්ලියර්. ඊළඟට විස්තීර්ණ කාණ්ඩය. විස්තීර්ණ කාණ්ඩය කියන්නේ නියෝජිතයන් මගින් ක්‍රියා කරන ක්‍රමය. නියෝජිතයන් මගින් ක්‍රියා කරන ක්‍රමය කියලා කියන්නේ මේකෙදි අතර වෙන්නේ අදාළ බැංකුව විසින් පත් කරන ලද නියෝජිතයන් හරහා මුදල් තැන්පත් කිරීම ආපසු ගැනීම වෙන්නේ. ඒ කියන්නේ ඒ නියෝජිතය හරහා තමයි මේක කරන්නේ. ඒකට අදාළ බැංකුව විසින් අදාළ නියෝජිතයන් කස්ටෝඩියන් accounts එක පත් කරලා තියෙනවා. නියෝජිතයන් මගින් ක්‍රියා කරන ක්‍රමය. අපි මේක ගැන කතා කරමු. මේක අපි ඉස්සරහට කතා කරන්නේ. ඔය ප්‍රධාන කාණ්ඩ තුන තියෙනවා. මේක පැහැදිලිද? මේ කාණ්ඩ තුන පැහැදිලිද? දැන් කට්ටිය වේගෙත් වැඩි ගියව පොඩ්ඩක්. හරිද? මෙහෙම කාණ්ඩ තුනක් තියෙනවා. තොරතුරු පදනම් කරගත් කාණ්ඩය සහ අනිකුත් කාණ්ඩ දෙක. right? clear? right. okay. right. අපි බලමු ඊළඟ අපි ඉස්සරහට යමු. ඔන්න අපි බලමු බාරකාර කියන තුන්වෙනි කාණ්ඩය ගැන තමයි මේ කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ කාණ්ඩ තුනක් ගැන. මෙන්න මෙතන කියන්නේ මේ අදාළ බැංකුව විසින් පත් කරන ලද නියෝජිතයන් හරහා මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම. ආපසු ගැනීම වියදම් කිරීම, ගනුදෙනු කිරීම. ඒ කොහොමද කරන්න කියන්නේ. ඔන්න ඕක තමයි මේ අපි ඊළඟ මේ රූප සටහන් මගින් බලන්න යන්නේ. ඊළඟ එකේ බලන්න යන්නේ. මොකද්ද? බලමු බාරකාර ගිණුම්, කස්ටෝඩියන් accounts. පදනම් කරගත් ජංගම ගෙවීම් සේවා. බලමු. මේක කරන්නේ හරි තමයි මේකේ පෙන්වන්න යන්නේ. විද්‍යුත් මුදල් මිලදී ගැනීම. නැත්නම් තැන්පත් කිරීම. දැන් මේකේ මොකද්ද? දැන් මේ ෆෝන් එකක් මෙහෙම දික් කරගත්ත කෙනෙක් ඉන්නවා. එයා රුපියල් 500ක් ගෙවලා එයාගේ ගිණුමට මුදල් එයාගේ ෆෝන් එකට මුදල් ස්ටෝර් කරන්න යන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා. sorry. මේ තියෙන්නේ. දැන් මේකේ මුලින්ම රුපියල් 500ක් යා මේ නියෝජිතයට ගෙවලා 500ක් ලෝඩ් කරගන්නවා. right? ඒක පැහැදිලිනේ. ඒක සරලයි, අන්තිම තාම සරලයි මේක. එක ස්ථානයකට ගිහිල්ලා මෙයා ගෙවීමක් කරනවා. ඒතර එයාගේ ගිණුමේ තියෙන මුදල් 500ක පාන රුපියල් 100 එළියට ගියාම රුපියල් 400 දක්වා අඩු වෙනවා. විද්‍යුත් මුදල් බවට හැරවීම. මුදල් ආපසු ලබා ගැනීම. ඔය තියෙන්නේ. ඒක. ඊළඟට තව තැනකට ගිහිල්ලා මෙයා ගෙවීමක් කරනවා. point of sale එකට ගිහිල්ලා රුපියල් 10ක භාණ්ඩයක් අරන් ගෙවන. ඒතර තව ඒ 10 ගියාම ඒ කඩේ ඒ shop එකේදී ඒක අඩු කරගත්තාම රුපියල් 390 දක්වා අඩු වෙනවා. ඒ තමයි පෙන්වන්නේ රූප සටහනේ පෙන්වන්නේ. මේ සඳහා ඔයගොල්ලන්ට පැහැදිලි හරි. මේ සඳහා 2011 අංක 2 දරන ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් ක්‍රම සඳහා වූ මාර්ගෝපදේශ බාරකාර ගිණුම් පදනම් කරත් ගෙවීම් සේවා කියලා මාර්ගෝපදේශයක් ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරලා තිනවා මේ සම්බන්ධ ගෙවීම් සේවා සපයන අයට. ඒතර මේකේ විශේෂ ලක්ෂණ මොනවද? ඔය තියෙන බාරකාර ගිණුම් පදනම් කරගත් ගෙවීම් සේවා සැපිය හැකි වන්නේ මෙම මාර්ගෝපදේශ යටතේ බලපත්‍ර ලබාගත් සේවා සපයන්නට පමණයි. මේ ගයිඩ්ලයින් එක යටතේ වෙනම ලයිසන් එකක් ගත්ත සේවා සපයන්නට විතරයි මේකෙදි මේ සර්විස් එක දෙන්න පුළුවන්. ඒක. දෙවෙනි එක මෙම සේවා සැපයීම් කරුවන් සිය බාරකාර ගිණුම් බලපත්ලාභී වාණිජ බැංකුවක පවත්වා ගත යුතු අතර ගනුදෙනුකරුවන්ගේ මුදල් එහි තැන්පත් කරන්න ඕන. ගනුදෙනුකරුවන් ගන්න මුදල් එහි තැන්පත් කරන්න ඕන. විද්‍යුත් මුදල්හි මුවාගය හැම විටම බාරකාර ගිණුමේ ශේෂය සමග සැසඳෙන්න ඕන. ඒ කියන්නේ කස්ටෝඩියන් account එකේ ඔය තියෙන්නේ 1000. එතකොට අතන තියෙනවා අවස්ථා තුනකදී 500යි 300යි 200යි. ඒ කියන්නේ විද්‍යුත් මුදල්හි මුවාගය හැම වෙලම බාරකාර ගිණුමේ ශේෂය. ඒ කියන්නේ කස්ටෝඩියන් account එකේ ශේෂය 10යි. ඒක සමග සැසඳෙන්න ඕන. ඒ කියන්නේ බැලන්ස් වෙන්න ඕන. විද්‍යුත් මුදල් හැම වෙලේම. මේ තියෙන තුනක් තියෙනවා මෙතන විද්‍යුත් මුදල්. ඒතර කස්ටෝඩියන් account එකේ 1000 තියෙනවා. මේ දෙක එකට සමාන වෙන්න ඕන. ඒකයි කියන්නේ. තාම සරලයි මේක.
ඊළඟට ගෙවීම් යටිතල පහසුකම් payment infrastructure සංක්‍රීය ටේල යන්ත්‍ර වගේ දේවල් ගත්තොත් ඒකත් පැටෙන්නේ payment ගෙවීම් යටිතල පහසුකම් වලට. දැන් මේක 2008 ඉඳලා 13 දක්වා ATM 82කින් වර්ධනය වුණා කියලා දෙනවා. දැන් 13 අපි ඉන්නේ 2021. ඒක 2020 දක්වා ගත්තොත් අනිවාර්යෙන් 13න් පස්සේ මේක අනිවාර්යෙන් වැඩි වෙලා තියෙන්න ඕන. 14 15 16 17 18 19 ආදී වශයෙන් ගත්තොත් දැන් මේකේ මොනවද මේ සංක්‍රීය ටේල යන්ත්‍ර. දැන් මගේ මතකයේ හැටියට මේ 2018 19 කාලේ වෙනකොට සංක්‍රීය ටේල යන්ත්‍ර ඔක්කොම බැංකුවලත් ඒ වගේම අනිකුත් මේ සංක්‍රීය ටේල යන්ත්‍ර පාවිච්චි කරන අනිකුත් මුදල් සමාගම් සහ අනිකුත් සීලම මුදල් මූල්‍ය ආතනවල 8000 සීමාව ඉක්මවලා තියෙන්නේ මේ වෙනකොට. ඔයගොල්ලෝ මහ බැංකුව වාර්ෂික වාර්තා අරගෙන බලන්න පුළුවන් ඔයගලන්ට. chapter 8 වලට ගියොත් බලන්න පුළුවන් කොයිතරම්නම් ATM network එකක් මේනකොට තියනවාද කියලා. හරිද? දැන් මේ පෙන්නන 8 ඉඳලා 13 දක්වා ක්‍රමික වර්ධනය. මෙම කාල සීමාව තුළදී අලෙවි කිරීමේ ස්ථාන, ඒ කියන්නේ point of sales, ඒ පහලින් තියෙන එක 70%කින් වර්ධනය. අතන 82%කින් ATM වර්ධනය වෙලා තිනවා. ඒ කියන්නේ ওই කාල සීමාව තුළ. දැන් මේ වෙනකොට තවත් ඊට වඩා ලොකු වර්ධනයක් තියෙන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා හැම නගරයකම හැම බැංකුවකම වාගේ ATMs තියෙනවා. සමහර බැංකුවල ඔයගොල්ලෝ දැකලා ඇති එක ATM එකක් නෙවෙයි ATMs කීපයක් තියෙනවා සමහර බ්‍රාන්ච් වල. ඒ කියන්නේ ඒ තරම්ම ගන්දුණු ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් ගන්දුණු කරන්න පුළුවන් කස්ටමර්ස්ලාට පහසු සඳහා. ඊළඟට අලෙවි කිරීම මධ්‍යස්ථාන ස්ථාන 70%කින් වර්ධනය. ඒ කියන්නේ point of sales. ඒ කියන්නේ ඔය ඔයගොල්ලෝ දන්නවා බඩු ගන්න ගියාම ඔයගොල්ලෝ කාඩ් වලින් පේමන්ට් කරන්න ගියාම ඔය මැෂින්ස් තියෙන්නේ. ඒ කියන්නේ මේ ෆුඩ් සිටි වගේ ඒවා. ඒ වගේ කීල්ස් එහෙම නැත්නම් වෙනත් කාගිල්ස් ඒ වගේ තැන්වල ඒ වගේ වෙනත් සාප්පු වල කාඩ්ස් වලින් ගෙවන්න පුළුවන්. ඒවා තමයි point of sales කියලා කියන්නේ. ඒවා 2008 ඉඳලා 2013 වල මේ ප්‍රමාණයක් වර්ධනය වෙලා. අද වෙනකොට තවත් මේක වර්ධනය වෙලා තියෙන අනිවාර්යයෙන්. ඒවා තමයි යටිතල පහසුකම් පැත්තෙන් බැලුවම තියෙන වර්ධනය. අනිවාර්යයෙන් මේවා තවදුරටත් වැඩි වෙලා ඇති. මම ඔයගලන්ට මේ වගේ අලුත් තත්ත්වය කොහොමද කියලා වෙනම සටහනක් අලුත් මහා බැංකුව වාර්ෂික වාර්තාවෙන් දෙන්නම්. කොහොමද ATMs කොච්චර තියෙනවද? point of sales කොච්චර වර්ධනය වෙනවද කියලා මම දෙන්නම්. ඒක මම ලබා දෙන්නම්. අනාගත අපේක්ෂාවන් මේ සම්බන්ධ මොනවද අනාගත අපේක්ෂාවන් කියලා බලමු. පාසල් ලියකියවිලි නැවත විමසා බැලීම. මොනවද? ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ගෙවීම් නියාමනය කිරීම. ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන සම්බන්ධ ගෙවීම් නියාමනය කිරීම දැන් මේනට අතරම ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා. මහා බැංකුව ගෙවීම අපීම් පන්ත සම්බන්ධ විමසීම. ගෙවීම අපීම් පන්තේ තවදුරටත් සංශෝධනය වෙන්න ඕන තැන් අඩුපාඩු තියෙනවා. ඒවා විමසීමට ලක් වෙන්න ඕන. ඒ වගේ මූල්‍ය වෙන්නපොළ යටිතල පහසුකම්. ෆයිනෑන්ෂල් මාකට් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මූලධර්මයන් 24 සඳහා වන ඇගයීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම හා අදාළ කර ගැනීම. ඒවා දැන් කලින් කාලට සිදුවෙමින් පවතින අනාගත අපේක්ෂාවන් හැටියට. ඒක තමයි අපිට මේ පාඩමින් කතා කරන්න තියෙන්නේ. මේවා ගැන මේ වගේ සඳහන් වෙච්ච මේ දේවල් අපි අනාගතයේදී අත් වශයෙන්ම තවදුරටත් අපි මේවා මේකේ තියෙන සමහර දේවල් අපිට කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේක ගැන ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. සමහර අයට නම් මේවා දැනගන්න හම්බුන පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන් මේ කතා කරපුවා. නමුත් මේ මාතෘකාවන් නැවත නැවත අපිට ඉදිරි කාලෙත් පාඩම් තුළ හම්බ වෙනවා. ඒතර මේවා තවදුරටත් විස්තරාත්මකව අපිට සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා බය වෙන්න එපා. අපි ප්‍රශ්න සාකච්ඡා කරද්දී මේවා ගැන වෙනම කතා කිරීමකට ලක් කරනවා. රයිට්? හරි. එතකොට මේ සම්බන්ධ PowerPoint එකේ ඊළඟට අපි බලමු මේකේ තියෙන මේකේ තව ડોකියුමන්ට් එකක් තියෙනවා අපිට කතා කරන්න. මෙන්න මේක. ශ්‍රී ලංකාවේ ගෙවීම පේවීම පද්ධතිය. රයිට්? මේක මම එදා සරමදුරට කතා කරගෙන ගියා මේ වර්ඩ් ડોකියුමන්ට් එක. කතා කරගෙන ගිහලා මම හරි එක තැනක නතර කරා. මම හිතන්නේ එදා මතක ඇති නියාමන රාමුව ආදී වශයෙන් කතා කරගෙන ගියා. උනන් මතක ඇතිනේ ගිය සතියේ මම ගිය සතියේ කොයි දක්වා කොතන දක්වා කරලා නතර කරා මේකේ. මට ගිය සතියේ පාඩමත් එක්ක හිටපයි කියන්නේ. ලාස්ට් වීක් මේ ලෙසන් එකත් එක්ක හිටපයි ඔන්ලයින් ඉඳපය සම්බන්ධ වෙච්චා කියන්නේ මේ ගෙවීම අපීම් පද්ධතිය කියන පාඩම මම කතා කරගෙන ගියා තරමක් දුරට. කතා කරන් ගිහලා පොඩි ප්‍රමාණයක් කතා කරා. මට මතකයි කතා කරා කියලා. කොයි තරම් දුරට කතා කරාද කියන්නේ කවුරු රෙස්පොන්ස් කරන්නේ. මොකද මේ PowerPoint එකේ තියෙන කාරණාවක් තියෙනවා සමහර ඒවා ඊට වඩා විස්තරාත්මකව තියෙනවා. අපිට කතා කරන්න පුළුවන් එකත් අපිට දැන් අද මේක කතා කරලා අපිට ඉවර ගන්න පුළුවන්. මම මුල හරිය පොඩ්ඩක් කතා කරා මතකයි. කොයි දක්වා කතා කරාද? මතකද ඔයගලන්ට? ඔයගලන්ට මාව ඇහෙනව නේද? පේනව නේද?
මේක සම්පූර්ණම මාතෘකාව තියෙනවා මෙතන. ශ්‍රී ලංකාවේ ගෙවීම් හා පියවීම් පද්ධතිය. ගෙවීම් පද්ධතිය 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනතේ. අඩෝංගන පරිදි ගෙවීම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා මම මේ හරිය කතා කරා මට මතකයි. මොකක්ද කියන්නේ මේක විස්තර කරලා තියෙනවා. right? ඊළඟ නියාමන රාමුව. ඒ කියන්නේ regulatory framework එක. 49 අංක 54 දරන මුදල් නීති පනත සහ 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත. ඕක තමයි මේ සම්බන්ධ තියෙන මූලික නීතිය. 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත. යත ශ්‍රී ලංකා මහ බැංකුවට මෙරට ගෙවීම් නිෂ්කාශනය සහ බේරුම් කිරීමේ පද්ධති අධීක්ෂණය හා නියාමනය කිරීමට පූර්ණ බලය පැවරී ඇත. ඔය නීති දෙකෙන් මුදල් නීති පන්තනුත් ගෙවීම් හා පියවීම් පද්ධති පන්තනුත් 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පන්තය අර්ථේ ශ්‍රී ලංකා මහ බැංකුවට ඔන්නේ පනතෙන් තමයි ලැබිලා තියෙන්නේ මෙන්න මේ බලය. මොකද ශ්‍රී ලංකාව සඳහා ගෙවීම් පද්ධති ප්‍රතිපත්තිය සකස් කිරීමට. ඒ කියන්නේ ලංකාවට පේමන්ට් පොලිසි එකක්, පේමන්ට් සෙටල්මන්ට් සිස්ටම් පොලිසි එකක් සකස් කරන්න, ඒක පිළිගැන්වීමට, ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රතිපත්ති සමීක්ෂණය කිරීමට බලය පැවරලා තියෙනවා. බලය පැවරිය ඇත. ඔන්න ඔය නීතියෙන් ලැබිලා තියෙන බලය. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ගෙවීම් පද්ධතියක් සඳහා සැලසුම් සකස් කිරීම සඳහා වගකියුතු බල්දරයා වන අතර ශ්‍රී ලංකාවේ ගෙවීම් නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ ක්‍රම පද්ධති ඇති කිරීම සහ සංවර්ධනය කිරීමට මඟ පෙන්වීම හා නායකත්වය සැපීම පිළිබඳ වගකීමද දරයි. එම පනත යටතේම ශ්‍රී ලංකා මහ බැංකුවට මෙරට මූල්‍ය සේවා සැපයුම්කරුවන් අධීක්ෂණය මූල්‍ය සේවා සපයන එන ෆයිනෑන්ෂල් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඒගොල්ලෝ අධීක්ෂණය හා නියාමනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත අධිකාරී බලය ලබා දීලා තියෙනවා. ඔන්න ඔය අනුව මහ බැංකුවට ලැබිච්ච බලතල ප්‍රකාරව නොයෙක් දේවල් දැන් මේනොට ක්‍රියාත්මක කරලා තියෙනවා. සමහර ක්‍රියාත්මක කරන සැලසුම් කරමින් ඉන්නවා. ඔය ඊළඟදී මෑතකදී ක්‍රියා කරපු QR කෝඩ් එකත් එහෙම එකක්. අපි ඒව ගැන වෙනම කතා කරනවා. ඒ වගේම මේවා ගැන සවිස්තරාත්මකව පේමන්ට් පද්ධති ලංකාවේ ගෙවීම් පියවීම් පද්ධති ගැන වෙනම පාඩමකුත් ඕගලන්ට තියෙනවා. ඒ පාඩමත් අපි ඉදිරි කාලේ ඕගලන්ට එවනවා. සාකච්ඡා කරන්න Word document එකක් වෙනම තියෙනවා. මම ඒක ඔෆිස් එකට කියලා තියෙන්නේ. ඒකත් ඉදිරි කාලේ ඕගලන්ට ලැබෙයි. right? ව්‍යවස්ථාපිත අධිකාරී බලය ලබා දී ඇත. ඊළඟට ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති 50 නිකුත් කරලා තියෙන ඒ 50 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝගය මගින් අන්න ඒ වගේ ඒ 50 ලැබිච්ච බලය ප්‍රකාරව 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් කවුරුද දන්නවද දැන් ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් ආදී වශයෙන් ගොඩක් තියෙනවා කාඩ්පත් වර්ග සහ ජංගම දුරකථන අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරා ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග ඒකට නියෝගයක් පනවලා තියෙනවා මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සේවා සපයන්නන් අධීක්ෂණයට සහ නියාමනයට අධිකාරී බලය ලැබිලා තියෙනවා. ඔන්න ඒ පන්තියෙන් ලැබිලා තියෙනවා. ඒ නියෝගයෙන් ලැබිලා තියෙනවා. මෙම නියාමනයන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එතන් පරීක්ෂණ කියන්නේ ගිහිල්ලා ඒ සේවා සපයන්න ළඟට ගිහිල්ලා පරීක්ෂා කිරීම. සහ දුරස්ත පරීක්ෂණ. ඒ කියන්නේ තොරතුරු ගෙන්නාගෙන පරීක්ෂා කිරීම. සිදු කරන අතර ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් ව්‍යාපාර සඳහා නියෝග නිකුත් කිරීමට සිදු කරලා තියෙනවා. ඒ අනුව යම් නියෝග නිකුත් කිරීමක් ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් උපකරණයක් ලෙස ගෙවීම් කාඩ්පත්වල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා 2010 දී ගෙවීම් කාඩ්පත් මාර්ගෝපදේශ ගයිඩ්ලයින් එකක් දාලා තියෙනවා 2010 දී. නිකුත් කළ අතර ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සේවා භාවිතා කරන පාරිභෝගිකයන් හා එවැනි සේවා සපයනන්ගේ සුරක්ෂිතභාවය උදෙසා 2011 දී ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. මේවා ගැන අපි සාමාන්‍ය මේ මාර්ගෝපදේශ ඒ වගේම 2010 නිකුත් කරපු ජංගම දුරකථන ඒ ආදී දේවල් අපිට ඉදිරි කාලේ අපිට වෙනම කතා කරන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන්. නිකුත් කරන ලදී. ඊළඟ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් කරන මාර්ගෝපදේශ වලට අනුව අපේ ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් කරන මාර්ගෝපදේශ. ඒ කියන්නේ business continuity plan කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඒ කියන්නේ BCP business continuity plan. ඒ කියන්නේ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් කරන මාර්ගෝපදේශ. ඒ කියන්නේ එහෙම මාර්ගෝපදේශයක් තියෙනවා වෙනම. ව්‍යාපාර අඛණ්ඩව පාත්තගෙන යන්න ඕනේ. මොකද ගම් වතුර ගලන වෙන්න පුළුවන්.
සුනාමියක් වෙන්න පුළුවන්, වෙනත් නැචරල් කැලැමිටියක් වෙන්න පුළුවන්, වෙනත් ස්වභාවික විපත් වෙන්න පුළුවන්, මිනිසුන් විසින් ඇති කරන ලද ගිනි ගැනීම්, වෙනත් ආකාරයේ විපත්, දැන් මේ ඉස්සරහට කොවිඩ් ඒ වගේ දේවල් වුණා කියලා ව්‍යාපාර අකණ්ඩව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ සඳහා ව්‍යාපාර අකණ්ඩව සැලසුම් කරන මාර්ගෝපදේශනට අනුව මේ රට ප්‍රධාන ගෙවීම් පද්ධති වල සහභාගීකරුවන්ට, ඒ කියන්නේ බැංකු වලට සහ අනිකුත් මූල්‍ය ආයතන වලට එම පද්ධති වල ඔරොත්තු දීමේ හැකියාව නගා සිටීම සඳහා, ඒ කියන්නේ පද්ධති වලට ඔරොත්තු දීමේ හැකියාව නගා සිටීම සඳහා කලින් කාලට ව්‍යාපාර අකණ්ඩතා සැලසුම් කරන අභ්‍යාස සිදු කිරීම අත්‍යවශ්‍ය වෙයි. ඒ කියන්නේ බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් කලින් කාලට ක්‍රියාත්මක කරලා බලන්න ඕන මේවා හරියාකාරව වෙනවද කියලා. ඒ කියන්නේ මොකද නැත්තම් මේ සිස්ටම් එක වැඩ කරද්දී, පද්ධති එක්ක වැඩ කරද්දී පද්ධති වල මොනවා හරි කඩාවැටීමක්, බිඳවැටීමක්, මොනවා හරි වෙනත් ප්‍රශ්නයක් ආවොත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ක්‍රියාත්මක කළ හැකි කොහොමද කියන පිළිබඳ අපි මාර්ගෝපදේශ දීලා දෙනවා. ඒව අනුව අභ්‍යාස සිදු කරන්න ඕන. ඒ වගේම ගෙවීම් පද්ධති සහභාගීකරුවගේ ආයතනයේ ප්‍රාථමික මෙහෙයුම් ස්ථානයේ, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ස්ථානයේ මූලික ස්ථානයේ ක්‍රියාවන්ට බාධාවක් ඇති වෙන අවස්ථාවන්දී මොනවා හරි ආකාරයකින් ස්වභාවික විපතකින් වෙන්න පුළුවන්, වෙනත් ආකාරයක ගිනි ගැනීමක් ඒ ආදී වෙන්න පුළුවන්. ඒට මුහුණ දීමේදී පෙර සූදානම් අධීක්ෂණය කිරීම, පෙර සූදානම් අධීක්ෂණය කිරීම ශ්‍රී ලංකා මහා බැංකුවට එතෙන් පරීක්ෂණ සහ දුරස්ථ පරීක්ෂණ සිදු කිරීමට අධිකාරී බලය තියෙනවා. අන්න දැක්ක නේද? ඒ කියන්නේ මේ සේවා සපයන අයට හදිසි තත්ත්වයකට මොනවාරි හදිසි තත්ත්වයක් ඇති වුණා. ඒ සිස්ටම් වල ඔක්කොම තියෙන්නේ. සිස්ටම් එක විනාශ වුණා, ගිනි ගත්තා, නැත්තම් මොනවාරි වෙනත් විනාශයක් වුණා. නැත්තම් සුනාමියක් ආවා, නැත්තම් මොනවාරි ගොඩනැගිල්ල කඩාගෙන වැටුණා, ගිනි ගැනීමක්. ඒ වගේ අවස්ථාවක කොහොමද මේවා නැවත යථාර්ථයට පත් කරලා ක්‍රියාත්මක කරන්න කියන එක පිළිබඳව පෙර සූදානම බලන්න තමයි මෙවැනි අභ්‍යාස කරන්නේ. ඒකට ඒ සූදානම කොහොමද කියලා එක බලන්න එතෙන් පරීක්ෂණ, කියන්නේ ගිහිල්ලා සේවා සපයන ගාවට ගිහිල්ලා බලනවා. ඒ වගේම උන්ගේ තොරතුරු ගෙන්නාගෙන දුරස්ථ පරීක්ෂණ මගින් එහෙම කිරීමේ බලය මහා බැංකුවට තියෙනවා. ඊට අමතරව සහභාගීකරුවන්ගේ ව්‍යාපාර අකණ්ඩතා සැලසුම් ක්‍රියාකාරකම්, ඒ කියන්නේ business continuity plan activities ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීම තුළින් එවැනි බාධා වීම හේතු කොට ඇතිවන නෛතික, මූල්‍ය හා පද්ධතිමය අවදානම් අවම කර ගැනීමට සිදු කරනවා. ඒ කියන්නේ දැන් මහා බැංකුවේ රෝල් එකක් මහා බැංකුව ක්‍රියාත්මක කිරීම හරහා මේවා මේ අවදානම් අවම කරගන්න කොහොමද ක්‍රියා කරන්න කියන එකත් මේකේ පේනවා. මේවා පැහැදිලිද ඔයගලන්ට? ඒ කියන්නේ මේ මහා බැංකුවට මේ ගෙවීම් හා පියවීම් පද්ධති පනතිනුත් මුදල් නීති පන්තිනුත් ලැබිලා තියෙන බලතල ප්‍රකාරව මහා බැංකුව මේ ගෙවීම් සේවා සපයන, ඒ කියන්නේ සර්විස් ප්‍රොවයිඩර්ස්ලා නියාමනයට ලක් කරනවා. ඒ නියාමනයට ලක් කරනවා වගේම ඔවුන්ගේ ව්‍යාපාර අකණ්ඩතා සැලසුම්, ඒවයි ක්‍රියාකාරකම්, හදිසි අවස්ථාවක් පැනනගුණොත් ඔවුන් මේව කොහොමද දිගටම අකණ්ඩව පවත්වාගෙන යන්නේ කියන එක පිළිබඳ එතෙන් පරීක්ෂණ, දුරස්ථ පරීක්ෂණ පවත්වලා ඒව සම්බන්ධ සමාලෝචනය කිරීම කරලා ඒ අඩුපාඩු සකස් කිරීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශ, ඒ වගේම ගයිඩ්ලයින්ස් නිකුත් කරලා තියෙනවා. ඒවා අනුව වැඩ කරනවාද කියලාත් බලනවා. ඒක තමයි මේ අනපනත් මගින් මහා බැංකුවට ලැබිලා තියෙන බලතල ප්‍රකාරව මහා බැංකුව ක්‍රියාත්මක කරන ආකාරය. මේක පැහැදිලිද ඔයගොල්ලන්ට? මේවා හරියට පැහැදිලි නැතුව අපි ඉස්සරහට යන්න බෑ. මම මේ කියන කාරණා පැහැදිලි නේද? ඔය දැන් ක්ලාස් එකත් ඉන්න රෙස්පොන්ස් කරන්න පැහැදිලි නේද? මේ මහා බැංකුව මේ ලැබිලා තියෙන නීතිමය බලතල ප්‍රකාරව කොහොමද ක්‍රියා කරන්නේ, කොහොමද ක්‍රියා කළ යුත්තේ වගේ සේවා සපයන්නන් කියලා මේ තමයි මේ අපි දැන් මේ කතා කරන්නේ. රයිට්? මට ටිකක් පොඩ්ඩක් මම වොරිඩ් අර එක්කෙනෙක් වේගය වැඩි කියලා කිව්වා. එයාට තේරෙනවා ඇති මං හිතන්නේ. ඒගොල්ලෝ පැහැදිලි නේද මේක? මම ඒ නිසා පොඩ්ඩක් ටිකක් හිමින් කරන්න උත්සාහ කරේ. මොකද ඒගොල්ලෝ තේරුම් කරලා දීලා යන්න ඕන නිසා. රයිට් හරි. මේගොල්ලෝ කියනවා පැහැදිලි. රයිට්. අපි මේ කතා කරමින් ඉන්නේ ඒ ටිකද? ඒ හරිය දැන් කතා කරමින් ඉන්නේ. රයිට්? හරි. එතකොට ඒ පෙර සූදානම ඒවා මේ මහා බැංකුවේ නියාමන කිරීම හරහා වෙනවා කොහොමද වෙන්නේ කියලා. හරිද? ඔන්න තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යභාරය. දැන් මේ ගෙවීම පියවීම පැත්ත සම්බන්ධ මහා බැංකුවේ කාර්යභාරය කොහොමද කියලා දැන් අපි ආයේ නැවත කතා කරන්න යන්නේ. අපි අර PowerPoint එකේ යම් ආකාරයකට කතා කළා. අපි මෙතනත් දැන් අපි ඒක නැවත කතා කරන ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යභාරය. රයිට්? බලමු. නියාමන කටයුතු සඳහා රටක මහා බැංකුව විසින් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරනවා. ඒ කියන්නේ නියාමනය කරනවා කියලා කියන්නේ අතරම රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එකක් හදනවා. කියන්නේ මහා බැංකුව ජාතික මට්ටමේ ප්‍රතිපත්ති හදලා ඒවා ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරලා බලනවා මේවා මේ ආකාරයටම ඒගොල්ලෝ බලාපොරොත්තු වන ආකාරයට ක්‍රියාත්මක වෙනවද කියලා.
ඒ නියාමනයේ තියෙන ප්‍රධානම දෙයක් ඒක. ඒ කියන්නේ මොනවාද? මේ සේවා සපයන්නන් ලියාපදිංචි කරනවා. සේවා සපයන්නන්ට බලපත්‍ර ලබා දෙනවා. ඒ කියන්නේ මේ ගෙවීම් මාපියන් සම්බන්ධ සේවා සපයන්නන්. ඒගොල්ලන්ට බලපත්‍ර ලබා දෙනවා. ඒතකොට ජංගම දුරකථන ආශ්‍රිත වෙන්න පුළුවන්. වෙනත් ගෙවීම් ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒවට ඇතුල් වෙච්ච මූල්‍ය ආයතන ඒ මහ බැංකුව නිකුත් කරලා තියෙන ගයිඩ්ලයින්ස්, ඩිරෙක්ෂන්ස් නැත්නම් මාර්ගෝපදේශ වලට අනුව වැඩ කරනවාද කියලා ඒගොල්ලෝ කලින් කාලට ගිහිල්ලා එතෙන් පරීක්ෂණ, ඒ වගේම තොරතුරු ගෙන්නාගෙන දුරස්ථ පරීක්ෂණ ආදී වගේ විපරම් කරලා බලනවා. ඒ වගේම මේවා අකණ්ඩව මේ ව්‍යාපාර කරගෙන යන්න, පවත්වාගෙන යන්න, බිස්නස් පවත්වාගෙන යන්න ව්‍යාපාර අකණ්ඩතා සැලැස්මක් හැමෝටම තියෙනවද? ඒ තියෙන සැලැස්මට අනුකූලව මේගොල්ලෝ ක්‍රියාත්මක වෙනවද? හදිසි අවස්ථාවක් ඇතිවුණොත් කොහොමද ඒගොල්ලන්ගේ පෙර සූදානම ආදී දේවල් මහ බැංකුව විසින් කලින් කාලට ඒගොල්ලෝ හොයලා බලනවා. ඒ නියාමනයෙන් කරන්නේ ඒක. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන, ඒ කියන්නේ මේ ගෙවීම් පියවීම් පද්ධතිය විතර නෙවෙයි, සමස්ත මූල්‍ය පද්ධතියේම ස්ථාවරව පවත්වාගෙන දා පහසුකම් සැලසීමට අමතරව ගෙවීම් පද්ධතියේ සුරක්ෂිතභාවය. අපි දන්න මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් මූල්‍ය පද්ධති ස්ථාවරභාවය. ඒතර ඒ ස්ථාවරභාවය පවත්වා ගන්න ගෙවීම් හා පියවීම් කාර්යක්ෂමව ස්ථිරසාර ලෙස වේගවත්ව වෙන්න ඕන. ඒතර ඒ නිසා ඒ වගේම ගෙවීම් පද්ධතියේ සුරක්ෂිතභාවය, ඒ කියන්නේ සිකියුරිටි එක, නිර්වද්‍යභාවය, ඒ කියන්නේ හරි නිවැරදි ආකාරය සහ කාර්යක්ෂමතාවය, එෆිෂියන්සි එක ඉහළ නැංගීමට සහ ගෙවීම් පද්ධතිය හා බැඳී අහිතකර බලපෑම් පාලනය කිරීම. මේකද අහිතකර බලපෑම් ඕනම ගෙවීම් පද්ධතියක ලංකාවේ වෙන්න පුළුවන්, ලෝකෙ වෙන්න පුළුවන් යමමකර අහිතකර බලපෑම්. ඒ කියන්නේ අපි ඔයගොල්ලෝ දන්නවා හැකර්ස්ලාගේ ප්‍රශ්න එනවා, සිස්ටම් වලට ඇතුල් වෙලා හොරෙන් තොරතුරු ලබා ගන්නවා, ගිණුම් වලට ඇතුල් වෙනවා, එහෙම නැත්නම් ගිණුම් වලින් මුදල් වෙනත් මේ යම් ආකාරයේ නීතිරෝධී ආකාරයෙන් නොවන ආකාරයෙන්, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගිණුම් වලින් මුදල් මාරු කිරීම කරන්න පුළුවන්. නොයෙක් දේවල් තියෙනවා, අහිතකර බලපෑම් තියෙනවා. ඒ වගේම මේ සිස්ටම් එක වැඩ කරද්දී ඊටාම පරිස්සම් සහගත වෙන්න ඕනේ, ඊටාම සැලසුම් සහගත වෙන්න ඕනේ. මේවට වෙනත් අයට ඇතුල් වෙන්න බැරි වෙන ආකාරයට යම් පාලනයක්, යම් ක්‍රමෝපායන් ඇතුල් කරලා දෙන ඒ වගේ අහිතකර බලපෑම් පාලනය කිරීමේ කටයුතු කරනවා. ඒක දැක්කනේ මහා බැංකුවකට ලොකු කතන්දරයක් තියෙනවා ලංකාවෙත් එහෙමයි. මේ ගෙවීම් හා නිශ්චිත ගෙවීම් හා පියවීම් පද්ධති ප්‍රතිපත්ති සකස් කිරීම, ඒවා ක්‍රියාවට නැංවීම, ඒවා හරියාකාරව ක්‍රියාත්මක වෙනවද කියලා බැලීම, ඒවට එන අහිතකර බලපෑම් අවම කිරීම, ඒ වගේ අවදානම් කලින් කාලට විමර්ශනය කිරීම, ඒවා සඳහා අවශ්‍ය කරන නියාමන රාමු ක්‍රියාත්මක වෙනවද කියලා බැලීම. ඒ කියන්නේ මේ දුරස්ථ පරීක්ෂණ වෙන්න පුළුවන්, එතෙන් පරීක්ෂණ වෙන්න පුළුවන්, ඒවා හරි ඒකාකාරී ක්‍රියාත්මක වෙනවද කියලා බැලීම. ඒ ආදී ලොකු කාර්යභාරයක් මහ බැංකුවට තියෙනවා. ඒකයි මේ අපි කතා කරගෙන යන්නේ. එහෙම කටයුතු කරනවා. ගෙවීම් පද්ධති වල සිදුවිය හැකි අක්‍රමිකතා, ඒ වගේ මේවා ඇතුලේ වැඩ කරන අතරතුරත් යම් අක්‍රමිකතා වෙනවා. අක්‍රමිකතා අවම කිරීම තුලින්. ඒ කියන්නේ ඒකට තමයි අභ්‍යන්තර පාලනය, අභ්‍යන්තර විගණනයන්, ඒ ආදී දේවල් සැලසුම් සහගතව සිදු වෙන්න ඕනේ. ඒවටත් ගයිඩ්ලයින්ස් වලින් යම් ආකාරයේ උපදෙස් මහ බැංකුව විසින් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අක්‍රමිකතා අවම කිරීම තුලින් පද්ධතියේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම. මොකද මේ එක තැනක මොන හරි වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවයක් වුණොත් මේවා සමග ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳිලා යනවා. එතකොට ඔවුන් මේ පද්ධති ගැන තියෙන විශ්වාසය පල්ලු කරගත්තොත් සමස්ත මූල්‍ය පද්ධතියම, සමස්ත ගෙවීම අපේ පද්ධතිය ගැනම තියෙන කොන්ෆිඩන්ස් එක, විශ්වාසය නැති කරගන්න පුළුවන්. ඒ නිසා ඒකට ඉඩ දෙන්න බෑ. ඒ සුරක්ෂිතභාවය තහවුරු වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව සුරක්ෂිත ගෙවුම් ක්‍රමවේදයන් සඳහා පහසුකම් සලසන අතර, අන්න ඒක ආරක්ෂිතව මේවා කරන්න පහසුකම් සලසන අතර ගෙවීම් පද්ධතියේ සහභාගීකරුවන්, මේවට ඉන්න සහභාගීකරුවන් අන්තර්ජාතික ප්‍රමිති සහ සහතික කරන වලට අනුකූලව, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට අනුකූලව කටයුතු කිරීමට අපේක්ෂා කරනු ලබයි. මොකද මේ ගෙවීම් පියවීම වෙන්නේ ලංකාව ඇතුලේ තරම් නෙමෙයි, අන්තර්ජාතිකවත් ගෙවීම් පියවීම වෙනවා. ඒතකොට මේක ජාත්‍යන්තරවත් ගනුදෙනු සිදු වෙනවා, ලංකාව දේශීයවත් ගනුදෙනු සිදු වෙනවා. මේ මොන හරි දැනක අවිනිශ්චිතතාවයක්, යම් සැක සංකාවක්, මොන හරි ප්‍රමිතිය හා ඒ ප්‍රතිපත්ති වල මොන හරි වෙනසක් වුණොත් මේ ජාත්‍යන්තර වශයෙන් මේක බලපානවා. ඒතකොට ඒ නිසා ලොකු බලපෑමක් එනවා. ඒ නිසා එහෙම සහභාගී කරන අන්තර්ජාතික ප්‍රමිති සහ සහතික කරන වලට අනුකූලව කටයුතු කරනවාද කියන එකත් මහ බැංකුව බලන් බලනවා, අපේක්ෂා කරනවා. තවද පද්ධති සඳහා නව ප්‍රමිතීන් හඳුන්වා දීම, ස්ටෑන්ඩඩ්ස් හඳුන්වා දීම තුළින් පවත්නා සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කරනවා. ඒ කියන්නේ සම්පත් ඊටාම මේ බහුල විදියට නෑනේ. තියෙන සීමිත සම්පත් වලින් කාර්යක්ෂම ලෙස, කඩිසර ලෙස සහ ආරක්ෂාකාරී ලෙස
මූල්‍ය පද්ධති ස්ථායීතාවය ඇති කර ගැනීම සඳහා මේ ක්‍රියාකාරකම් සිදුවන බවට මහ බැංකුව වග බලා ගැනීම කළ යුතුයි. ඒ වගේ ඵලදායී ලෙස ඒ සම්පත් කළමනාකරණය වෙනවද කියලා බලන්න කර ගැනීමට හැකියාවක් ලැබෙනවා ඇත. එතකොට ඊට අමතරව ගෙවීම් පද්ධතියේ සහභාගීකරුගේ ක්‍රියාවන් හේතු කොට. ඒ කියන්නේ කිසියම් සහභාගීකරුගේ යම් ආකාරයක ක්‍රියාවක් හේතු කොටගෙන. හරි? සහභාගීකරුගේ ක්‍රියාවක් හේතු වෙන මුළු පද්ධතියම අවධානයට ලක්වීම වැළැක්වීම. ඒ කියන්නේ එක සහභාගීකරුවෙකුගේ මොනවා හරි අනිසි ක්‍රියාවකින් මුළු පද්ධතියමටම අහිත කරා ගන්න බලපාන්න පුළුවන්. අවධානයට ලක් වෙන්න පුළුවන්. ඒ වැළැක්වීම විතර ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සියලුම සහභාගීකරුවන්ගේ ගෙවීම් සහ පියවීම් කටයුතු අධීක්ෂණය කරනවා. ඒ කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. සහභාගී වන්නන් සියලුම දෙනාගේ ගෙවීම් හා පියවීම් කටයුතු අධීක්ෂණය කරනවා. අනිවාර්යෙන් කළ යුතුයි. ඒවා එතෙන් පරීක්ෂණ දුරස්ථ පරීක්ෂණ සහ නොයෙක් මාර්ගෝපදේශ නියෝග නිරීක්ෂණ විමර්ශන විමසුම් මාර්ගයෙන් අනිවාර්යෙන් කරන්න ඕන. ඒ නිසා පද්ධතිය පිළිබඳ සහභාගීකරුවන්ගේ විශ්වාසය ඒ නිසා ඉහළ යනවා. එන ඔය ආකාරයට තමයි මේක ක්‍රමිකව ඇති කරගන්න ඕනේ. මෙතනදී ලොකු වගකීමක් මහ බැංකුවටත් ඒ වගේම අනිකුත් සහභාගී වන්නටත් මූල්‍ය ආයතනවලටත් තියෙනවා කියන ඔයගොල්ලන් දැන් පැහැදිලි ඇති. මේක මෙතෙන්ට නිකන් කතා කරුවා පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි වෙන්න ඕන. no issue right. මොකද මේවා තාම වැදගත්. මොකද විෂයන් දෙකකටම ඔයගොල්ලන් විෂයන් දෙකටම අදාළ පාඩම් මේ යන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලන් තාම වැදගත්. මොකද මේ ලකුණු 40ක් 45ක ප්‍රමාණයක් උපය ගන්න පුළුවන් මේ විෂයන් දෙකේම. මේ ඊටත් වැඩි වෙන්න පුළුවන් සමහරවිට. මොකද කුඩා ප්‍රශ්නත් වෙන්න පුළුවන් ලකුණු දෙකේම. okay. yes it's clear. okay right fine. හරි. මොකද අන්න එහෙම අපිටත් confidence එකක් එන්නේ ගුරුවරු හැටියට අවගොල්ලෝ මෙහෙම තේරුම් ගන්නවා කියලා කිව්වම අපිට යම් විශ්වාසයක් ඇති වෙනවා. එහෙම තමයි අපිත් ඉස්සරහට යන්නේ. මොකද නැත්නම් ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැත්නම් අවබෝධය මදි කියලා කිව්වොත් අපි පොඩ්ඩක් නිකන් මේ පස්ස ගහනවා. මොකද මේ මොකද්ද මේ ප්‍රශ්නේ? මොකද ක්ලාස් රූම් එක නම් අපිට මූණට මූණ බලාගෙන කතා කරලා සාකච්ඡා කරලා කාටද තේරුන්නේ නැත්තේ කියලා මූණ බලලා අහලා උත්තර දෙන්න පුළුවන්. නමුත් මෙතන එහෙම හැකියාවක් නැහැ. මාව ඕගොල්ලන්ට පෙනුනට මාව ඕගොල්ලන්ට ඇහුනට ඕගොල්ලන්ගේ හැම රියැක්ෂන් එකක්ම මට පේන්නේ නැහැ. ඕගොල්ලෝ මොනවාරි රෙස්පොන්ස් කරන එකක් විතරයි මට පේන්නේ. ඒ නිසා මේක එහෙම රෙස්පොන්ස් කරන්න මොනවා තත්ත්වයකින්. ඉතින් මම හිතන්නේ මේ පාඩම ඉතා වැදගත්, අනිත්‍යවත් වැදගත්. ඉතින් අපි මේක ඉස්සරහට කරගෙන යමු. right. දැන් අපි ආවේ මෙන්න මෙතෙන්ට. එතකොට පද්ධතිය පිළිබඳ සහභාගීකරුවන්ගේ විශ්වාසය ඉහළ නංගන්න පුළුවන් මේ සියලුම සමස්ත ක්‍රියාකාරීත්වය. එහෙම ඉහළ නැංගුණ පමණට මේගොල්ලෝ විශ්වාසවන්තව මේකට සහභාගී වෙනවා. ගන්දුණු කරව විශ්වාසවන්තව සහභාගී වෙනවා. ඒ අනුව පද්ධතිය බොහොම සුමටව ක්‍රියාත්මක වෙනවා. ගෙවීම අපේවීම සහ මූල්‍ය ක්‍රමය. ඒ අනුව පද්ධති ස්ථායීතාවය ඇති වෙනවා. ඒ අනුව මහ බැංකුවේ කර්මණක් ඉෂ්ට වෙනවා. ඒ වගේම ඒ හරහා මහ බැංකුවේ අනිකුත් මූලික කර්මණ මූල්‍ය ආර්ථික හා මිල ස්ථායීතාවය ඇති කරගන්නත් මූල්‍ය ආයතන හරහා ඒ උපකරණ උපක්‍රම උපාය උපක්‍රම පාවිච්චි කරන මහ බැංකුවට හැකියාව ලැබෙනවා. එතන මේක තමයි අපිට කතා කරමින් ඉන්නේ. ඊළඟට අපි ඊළඟ ඡේදයට යමු. රටක සියලුම මූල්‍ය ක්‍රියාකාරකම්. ඒ කියන්නේ සමස්ත මූල්‍ය ක්‍රියාකාරකම් ගෙවීම් පද්ධතිය මත රඳා පවතින වෙන. දැක්කනේ? රටක සියලු මූල්‍ය ක්‍රියාකාරකම් financial activities ගෙවීම් පද්ධතිය මත රඳා පවතින බැවින් අනිවාර්යෙන් ගෙවීම් කරේ නැත්තම් මොකක්වත් වෙන්නේ නැහැ. බැවින් එම සුරක්ෂිතභාවය සහ කාර්යක්ෂමතාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතා පැහැදිලි ඒක. එම නිසා ගෙවීම් පද්ධතියේ සුමට ක්‍රියාකාරීත්වය ස්මූත්ලි මේක ට්‍රාන්සැක්ෂන් ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නව නිපැයුම් දිරිගැන්වීම සිදු කිරීම. ඒ කියන්නේ ඉනෝවේටිව් ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ මම මේ අදහස් කරන්නේ මූල්‍ය ක්‍රමය තුල ගෙවීම් හා පියවීම කිරීම සඳහා මූල්‍ය ක්‍රමය සුමට ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඉනෝවේටිව් ප්‍රොඩක්ට්ස් නවෝත්පාදන නව නිපැයුම් දිරිගැන්වීම සිදු කිරීම. ප්‍රමාණවත් තරම් ආරක්ෂිත අංග අඩංගු නව තාක්ෂණය ගෙවීම හා පියවීම පද්ධතියට හඳුන්වා දීමත් සිදු කරනු ලබයි. දැක්කනේ මේ දේ අරමුණු ඉෂ්ට කරගන්න මේ දේවල් කරන්න නම් අනිවාර්යෙන් අලුත් මූල්‍ය නිෂ්පාදන ඇති වෙන්න ඕන. ඒවා ප්‍රමාණවත් තරම් ආරක්ෂිත වෙන්න ඕන සහ ඒ සඳහා අලුත් තාක්ෂණික ක්‍රම ගෙවීම් පියවීම පද්ධතියට හඳුන්වා දෙන්න. මේ ළඟදී හඳුන්වන QR කෝඩ් එකත් ඒ වගේ. දැන් මුදල් එක්ක ගනුදෙනු කරන්න ගිහිල්ලා ඇති වෙන අවහිරතාවයන් බාධාවන් ඒ QR කෝඩ් එකෙන් මග හරවන්න පුළුවන්. ඒක අපි වෙනම කතා කරනවා. නෑ ඔයගොල්ලෝ දකිනවා වෙනසලා ඇඩ් එකක් යනවා. කඩේකට ගිහිල්ලා එක්තරා මේ ලේඩි කෙනෙක් කාන්තාවක් බඩු ඉල්ලනවා. අරගෙන සල්ලි ගෙවන්න ගියාම මාරු සල්ලි නැත් දානවා. නැත්තම් තව මොන හරි නැත් දානවා. ඊට පස්සේ යා ආපහු ඒ බෑග් එක ඕගොල්ලෝ තියාගන්න කියලා තරහින් යනවා. නමුත් ඔය
QR කෝඩ් එක ඒ ක්‍රමයට වගේ සම්බන්ධ වෙලා හිටියනම් ලේසියෙන් ගනුදෙනු කිරීම ඩෙබිට් ක්‍රෙඩිට් වෙන එක ට්‍රාන්සැක්ෂන් වෙන එක සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අලුත් තාක්ෂණික ක්‍රම. ඉතින් ඒවා හඳුන්වා දීම සිදු කරනවා. මහ බැංකුව නිරන්තරයෙන් මේක කරනවා. අලුත් මාර්ගෝපදේශ, ඒ වගේ අලුත් උපකරණ, අලුත් නිමැවුම් හඳුන්වා දෙනවා. ඒ සඳහා වෙන ඒකින් ලැබෙන ප්‍රතිඵලය තමයි ඒවට සම්බන්ධ වෙන ගනුදෙනුකරුවන්, මූල්‍ය සහ සැපයුම්කරුවන්, ඒ වගේම මූල්‍ය ආයතන හැමෝටම මේකෙන් පහසුවක් සැලසෙනවා. වේගයෙන් කාර්යක්ෂමව මේ ගනුදෙනු සිදු වෙන්න ඉඩකඩ ලැබෙනවා. ඒක තමයි කියන්නේ. ඒ තමයි කියන්නේ. ඒක මතක් වෙන්න ඕන ඕගොල්ලන්ට, රයිට්? ඊළඟට වෙළඳ පොලෙහි ගෙවීම් කිරීම සම්බන්ධව, ඒ කියන්නේ ෆයිනෑන්ෂල් මාකට් එකේ පේමන්ට් කරන සම්බන්ධ සේවාවන් ගණනාවක් පවතින අතර එම සේවාවන් අන්‍යෝන්‍ය ලෙස එකිනෙකට සම්බන්ධව නොතිබිය හැකිය. නොයෙක් සේවාවන් ගණනාවක් තිබුණත් ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා නොතිබී තියෙන්න පුළුවන්. සම්බන්ධව නොතිබිය හැකිය. එසේ අන්‍යෝන්‍ය ලෙස සම්බන්ධ වී නොමැති වන විට ගෙවීම් පද්ධතිය ඛණ්ඩනීකරණයට, ඒ කියන්නේ කොටස් වල කැඩෙන්නේ. එමගින් ලබා ගත හැකි ප්‍රයෝජන අඩු වීමකට ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේවා එකිනෙකට සම්බන්ධ වෙලා නැත්තම් නොයෙක් සේවාවන් තියෙනවා. එක එක තැන්වල. නමුත් එකට එකක් රිලේෂන්ෂිප් එකක් මේ සම්බන්ධතාවයක් නැහැ. ඒතර මේවෙන් ලැබෙන තියෙන ප්‍රයෝජනත්භාවය අඩු වෙන්න පුළුවන්. ගෙවීම් පද්ධති පළදායි ලෙස උපයෝජනට ලක් කර ගැනීම සඳහා මෙන්න මේ කියන ගෙවීම් පද්ධති බොහොම පළදායි විදියට ප්‍රයෝජනට ගන්න නම් ප්‍රධාන වශයෙන් පද්ධතියේ ආරක්ෂාවට සිදුවන බලපෑම්. අන්න ඒකයි. මේ පද්ධතිවල ආරක්ෂාවට සිදුවන බලපෑම් අවම කිරීම සහ මහජනතාවට සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීම. රටේ මූල්‍ය පද්ධති නියාමන අධිකාරිය විසින් ගෙවීම් පද්ධති අඛණ්ඩව අධීක්ෂණය කිරීම අවශ්‍ය වෙනවා. අන්න එතනින් කියවෙන්නේ මොකද්ද? ගෙවීම් පද්ධති නිකන් අතහැරලා දාලා තියන්න බෑ. අයිසොලේටඩ් විදිහට වැඩ කරන්න දෙන්න බෑ. අඛණ්ඩව නිරතුරුව හැම වාර්ෂයකම වරක්ම හැම මූල්‍ය සේවා සැපයුම් කරුවෙක්ම හැම මූල්‍ය ආයතනයකම මේ කටයුතු අඛණ්ඩව අධීක්ෂණය වෙන්න අවශ්‍යයි. එහෙම වුණොත් විතරයි මේ වගේ දෙන අනිසි බලපෑම්, අහිතකර බලපෑම්, අනවශ්‍ය තියෙන වෙන තියෙන ප්‍රශ්න ඒවා අඳුර ගන්න පුළුවන්. ඒගලන්ට ඒ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. තාක්ෂණිකව ඒවා බල ගන්නවලා අපහසුතාවයන්ගෙන් තොරව ගනුදෙනු කරුවන්ට මහජනතාවට ඒවයින් වැඩ ගන්න පුළුවන් ආකාරයට මේවා පත් කරන්න පුළුවන්. ඒක තමයි අඛණ්ඩව අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ. මෙම අරමුණු ඉටු කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවීම් පද්ධතියට සහ පද්ධතියේ ස්ථායීතාවයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් හඳුනා ගැනීම සඳහා ඇගයීම් සිදු කිරීම කරනවා. අන්න එකයි. මේ පද්ධතියට වෙන අහිතකර බලපෑම් කලින් කාලට ඇගයීම් මගින් අවබෝධ කරගන්න මහ බැංකුව ක්‍රියාත්මක වෙනවා මොනවද තියෙන බලපෑම් කියලා. ගෙවීම් පද්ධතියේ සහභාගීකරුවන් විසින් ඔවුන්ගේ සේවාදායකයන් වෙත ලබා දෙන. අන්න එකයි. සහභාගීකරුවන් ඔවුන්ගේ සේවාදායකයන් ගනුදෙනු කරන ලබා දෙන සේවාවන් සඳහා අය කරගත හැකි උපරිම ගාස්තු නියාමනය කිරීම වැදගත් වෙනවා. ඒ කියන්නේ හිතුව මතේ ගාස්තු අය කරන්න දෙන්න බෑ. ඒකට යම් නිශ්චිත රාමුවක්, නිශ්චිත වැඩපිළිවෙලක්, නිශ්චිත මඟ පෙන්වීමක් තියෙන මෙන්න මෙච්චරයි ගාස්තු අය කරන්න පුළුවන්. වැදගත් වෙනවා. එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවීම් සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ සහ ශ්‍රේෂ්ඨ නව තාක්ෂණික භාවිතයන්ගේ ප්‍රතිලාභයන් සේවාදායකයන්ට ලබා දීමේ අරමුණින් වරින් වර උපරිම ගාස්තු සීමාවන් නැවත ඇගයීම සිදු කරනු ලබයි. අර ඕගලන්ට දෙන්න තියෙන ඊළඟ නෝට් එකේ මේ ගාස්තු අය කරන ඒවා. ඒ කියන්නේ ATM එකක් වෙන බැංකුවක ATM එකක් පාවිච්චි කරලා අය කරන උපරිම ගාස්තුව කීයද? ඒ වගේම අනිකුත් බැංකු වලට RTGS වල වගේ නම් අනිත් ඒවායි වෙනත් සේවාවන් ලබා ගන්න ඉඳන් කොහොමද ස්ලිප් එකේ ඒ හැම දෙයකම නිශ්චිත ගාස්තු ව්‍යුහයක් අපි හඳුන්වා දීලා තියෙනවා. නැත්නම් එහෙම හිතුව මතේ ගාස්තු අය කරන්න ගත්තොත් මේ වගේ තියෙන විශ්වාසනීයභාවය බිඳ වැටෙන්න පුළුවන් මේ ගනුදෙනු කරුවන්ගේ සේවා ලබා ගන්න. ඒ නිසා තමයි ඔක් කරන්නේ. උපරිම සේවා ගාස්තු සීමාවන් නැවත අගය කිරීම සිදු වෙනවා. කලින් කලට ඒවා අගය කිරීම කළා වැඩි කිරීම කරන්න අවශ්‍ය නම් එතන සංශෝධනය කිරීම කරන්න අවශ්‍ය නම් ඒවා කිරීම කරනවා. ඔන්න අපි එනවා ආයි අර PowerPoint එකේ කතා කරපු අර උපමාතෘකාවන තිබෙන සමහර දේවල් නැවත සවිස්තරාත්මකව කතා කරන තැනට එහෙම අවස්ථාවක් නේද? මම ඔයගොල්ලන්ට කිව්වේ ඒකයි බය වෙන්න එපා. සමහර ඒවා කෙටිසරා මේවා ඔයගේ සටහන් ලියන්න එනවා විභාගෙදී ඔයගොල්ලන් ලකුණු 5කට. එතන මෙන්න මේ තොරතුරු කියව ගත්තම ඔයගොල්ලන්ට ඒවට ප්‍රමාණවත් තොරතුරු ඔයගොල්ලන්ට ලැබෙනවා. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධති ස්ලිප් එක ගැන නැවත සටහනක් තියෙනවා. මොකද්ද ස්ලිප් එකෙන් කරන්න කියලා. අපි බලමු. ඒව නැවත බලමු. මේදී සිදුවන්නේ මට ඉස්සෙල්ලා කියන්න දැන් මේ වෙනකන් කතා කරලා පැහැදිලිද? මේ නිකන් කතා කරලා පැහැදිලි වෙන්න ඕනේ. අපි මේ කතා කරේ ගෙවීම් ක්‍රමයක තියෙන වැදගත්කම, නියාමන රාමුව, මහ බැංකුවේ කාර්යභාරය,
ඒතකොට සේවා සපයන්නන්ට ලබා දෙන මාර්ගෝපදේශ, ඒගොල්ලෝ හරියට මේවා ගයිඩ් කරනවද කියලා බලන එක, ඒවයි තියෙන වැදගත්කම, ඒකෙන් මූල්‍යකමට ලැබෙන වාසිය, ඒවයින් ලැබෙන ඵල ප්‍රයෝජන, ඒකේ ආරක්ෂාව, ඒකේ සුමටභාවය, ඒ සහ මහ බැංකුව නිරතුරුවම මැදිහත් වීමේ වැදගත්කම, මේ කාරණා හැම එකම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේ කොතනින් හරි ප්‍රශ්න අහනවා. ඒතකොට එකක් මතක තියාගන්න, ප්‍රශ්න ඇහුවම මේ ඕනම කාරණයක් අරගෙන අනිත් පැත්තට හරවලා ගලපලා ලියන එක ඕගොල්ලන්ගේ වැඩක්. ඒ ලියන එක තියෙන්නේ රයිටිං ස්කිල් එක තියෙන්නේ ඕගොල්ලෝ යටේ. මට පුළුවන් කියලා දෙන්න. රයිට්? අර අපි කියන්නේ ආලවට්ටම් දාලා ලියනවා කියලා. ඔකට කියන්නේ අපි සිංහලෙන් කියන්නේ ආලවට්ටම් දාලා ලියන. ආලවට්ටම් දාලා ලියන එක ඕගොල්ලන් යටේ තියෙන්නේ. It's up to you. ඒ කියන්නේ ඕගොල්ලෝ තමයි ලියන්නේ විභාගෙට. මම නෙවෙයි. මට පුළුවන් කියලා දෙන්න පුළුවන්, තොරතුරු දෙන්න පුළුවන්, කරුණු දෙන්න පුළුවන්, අදහස් දෙන්න පුළුවන්. ඒතර ඒවා අරගෙන ලස්සනට ගලපලා ලකුණු 5කට ඕන තැනට 5කට ලියන්න. ලකුණු ඊට වඩා ගන්න ඕන තැනට ඊට වඩා ලියන්න. ලකුණු 20 ප්‍රශ්නයක් එනවා අනිවාර්යෙන්. ඒකට කැලි 4ක් එනවා. ඒ කරුණු වලට අවශ්‍ය ප්‍රමාණවත් පරිදි ප්‍රමාණවත් තොරතුරු ලියන්න ඕගලන්ට අවශ්‍ය කරන ප්‍රමාණවත් තොරතුරු මම පුළුවන් තරම් ලබා දෙනවා. ඒක ලියන එක, ඉදිරිපත් කරන එක, ඒ කියන්නේ ප්‍රසන්ට් කරන එක ඕගොල්ලන්ගේ වැඩක්. ප්‍රසන්ට් කිරීම ඕගොල්ලෝ අතේ තියෙන. ඒක තමයි ඕගොල්ලෝ හරි විදියට හුරු බුහුට විදියට මේ පරීක්ෂකවරගේ හිත ඇද ගන්නා විදියට, හිත ඇද බැඳ ගන්නා විදියට ඕගොල්ලෝ ඒක ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඕගොල්ලෝ අතේ තියෙන්නේ කොහොමද ඒක කරන්නේ කියන එක. හරි? ඒ අනුව මම මේ කතා කරන්නේ මේ කතා කරපු කාරණාම නැවත සමහරට අපිට නැවත හම්බෙන්න පුළුවන්. ඒක වැඩි වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙනවා. බලමු. ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය. ස්ලිප්ස්. මේක අපි දැන්ටම දන්නවා. එකනේ මෙහිදී සිදුවන්නේ ශ්‍රී ලංකාව තුල රුපියල් මගින් කරනු ලබන අන්තර්බැංකු ගෙවීම්. ඒ කියන්නේ ලංකාව ඇතුලේ රුපියල් වලින්, ලංකාවේ වරංගු මුදලින් කරනු ලබන අන්තර්බැංකු ගෙවීම් සහ අරමුදල් මාරු කිරීමේ ක්‍රියාවලිය. ඉන්ටර්බැංක් ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම්. ලංකාව ඇතුළේ බැංකු අතර මූල්‍ය ආයතන අතර කරන ගනුදෙනු හුමාරු වීමේ ක්‍රියාවලිය. මේ විශේෂත්වය වන්නේ රුපියල් මිලියන 5ට අඩු වටිනාකම් සඳහා මෙම පද්ධතිය මගින් අරමුදල් පැවරීමට හැකියි. අපි ඒක දැන්ටම කතා කරලා තිනවා. අපි ඒකේ කරන්න පුළුවන් ගෙවීම් වර්ග අරමුදල් පැවරීම් වර්ග වෙනම අර chart එකක දාලා කතා කරා. මතක ඇති. PowerPoint එකේ කතා කරා. පැවරීමට හැකිවීම. මේ මගින් ලැබෙන ගෙවීම් සුරක්ෂිතතාවය සහ ආරක්ෂාකාරී ලෙස සිදුවන බවට තහවුරු කියන්නේ. මේකෙන් මොකද්ද වෙන්නේ? ගෙවීම් සුරක්ෂිතව සහ ආරක්ෂාකාරීව වෙනවා කියන එකට තහවුරුවක් වෙනවා. තහවුරු කිරීමක් වෙනවා. ශ්‍රී ලංකාව තුළ ඕනෑම බැංකුවකට ගෙවීම් කිරීමට භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ණය කාඩ්පත් ගෙවීම, සේවක වැටුප් ගෙවීම. ඕගොල්ලෝ මතක ඇති පුද්ගලිකංශයේ කර්මාන්තශාලාවල සේවාස්ථානවල වැටුප් ගන්න මාසේ මුල් දවස්වල 9 10 11 වගේ දවස්වල 8 9 10 වගේ දවස්වල. ඒ වගේ දවස්වල බැංකු ළඟ දිග පෝලිං, ATM ළඟ දිග පෝලිං දැකලා තියෙනවා ඕගොල්ලෝ. දකින්න ඕන. ඇයි ඒ කියන්නේ වැඩ කරන අය වැටුප බැංකුවට දැම්මම ඔයන්නේ ස්ලිප්ස් වලින් යන්නේ. වැටුප දැම්මම බැංකුවට එයා ගිණුමට බැර කරාම එයා ගිහලා කාඩ් එක දාලා එයාට ඕන මුදල් පණක් ගන්නවා. ඉතින් සමහරු එක සැරයක් වෙන්න පුළුවන් ගන්න. සමහරු ඒ දවස්වල ගිහලා මුදල් ගන්න ඉන්නවා. ATM ළඟ දිග පෝලිං තියෙනවා. ගොඩක් බලන්න 9 10 11 දවස්වල ඒ පුද්ගලික අංශේ වැඩ කරන අය. සේවක වැටුප. ඒ වගේ ලාභාංශ ගෙවීම දක්වන්න පුළුවන්. මේ ගෙවීම. දහවල් 12ට ප්‍රථම කරනු ලබන ගනුදෙනු සඳහා එදිනම ගිණුමට බැර කරනු ලැබේ. කියන්නේ උදේ කාලේ ඔයගොල්ලෝ ස්ලිප් ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් එනේ A කියන බැංකුවෙන් ගනුදෙනු කරුවෙක් B කියන බැංකුවේ ගනුදෙනුවට ගිණුමට මුදලක් යවන්න ලේස්ති කරොත් 12ට ඉස්සෙල්ලා එදාම ඒක බැර කරනවා ගිණුමට. එදාම ගන්න පුළුවන්. අර ඇඩ් එකක් කියන්නේ ඒවට මත රූපවාහිනිය. එහෙන් දාලා මෙහෙන් ගන්න පුළුවන්, මෙහෙන් දාලා එහෙන් ගන්න පුළුවන් කියලා කියන්නේ ඒවා තමයි ඔය කියන්නේ. ප්‍රායෝගිකව ඒ දේවල් තමයි කියන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙකුට දැන් ඒ උදේ කාලේක මුදලක් දැම්මොත් එදාම ඒ ආයි ටික වෙලාවකින් ඔන්ලයින් ගන්න. ඒ බැංකුව වෙන කොහොමවත් පුළුවන්, වෙනත් බැංකුවකත් ඒ කාලේ එදාම හවස් කාලේ ගන්න පුළුවන්. එතකොට මේකෙන් මොනවද වෙන්නේ? මේම ගෙවීම් පද්ධතිය නිසා කාලය ඉතුරු වෙනවා. නැත්නම් ඇත්තටම බැංකුවකට යන්න ඕනේ නැහැ. මේ බැංකුවට මේ යන්න ඕන මං කියන්නේ අදාළ බැංකුවටම අදාළ කවුන්ටර් එකටම අදාළ මේ බ්‍රාන්ච් එකටම යන්න අවශ්‍ය නැහැ. ඒ දැන් අපිට යාපනයේ ඉන්න කෙනෙකුට කොළඹ ඉන්න කෙනෙකුට මුදල් දාන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා මාළු ව්‍යාපාරික, මහා පරිමාණ මාළු ව්‍යාපාරික. කියන්නේ ඒක RTGS උත් කරනවා, මේ ස්ලිප්ස් වලුත් කරනවා. සාමාන්‍ය මාළු වෙලෙන්දෝ මාළුත් මේ මාළු අරගෙන ගන්දරු කරාම ත්‍රිකුණාමලී වගේ අය එතන කොළඹ මාළු මාකට් එකට මාළු ගෙන අය මෙහි මුදල් අරගෙන වාහනේ යන්නේ මෙහෙන් බැංක් කරලා ගිහලා එහෙන් ගන්නවා ට්‍රින්ක් වලින් හරි මාතරින් හරි ගාල්ලෙන් හරි බේරු වලින් හරි ගන්න පුළුවන්. කියන්නේ මිලියන 5ට වඩා අඩු මුදලක් නම්
කෙලිම බෑන්ක් කරා මෙහි ඊට පස්සේ ගිහිල්ලා එහෙන් ගන්නවා. සල්ලි අරන් යන්න ඕනේ. ඒතර මොකද්ද? කාලය ඉතුරු වෙනවා. භෞතික වශයෙන් මුදල් වෙනත් බැංකුවට රැගෙන යාමෙන් ඇති වෙන අවදානම. ඒ කියන්නේ වාහනකින් වෙන්න පුළුවන්, බැංකුවකින් බැංකුවකට වෙන්න පුළුවන්, පාරේ අරන් යනවා වෙන්න පුළුවන්. ඒවා අවදානම අඩු වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ දැන් ඔය පුද්ගලිකාංශේ කර්මාන්තශාලා වල පඩි අරන් යනකොට පඩි සල්ලි මංකොල්ල කෑම පහුගිය කාලේ නිරන්තර සිදු වුණා. ඒක ආරක්ෂකාංශයෙන් වෙන්න පුළුවන්. ඒ ගිනුම් අංශ වැඩ කරන නිලධාරියෙක් වෙන්න පුළුවන්. බැංකුවට ඇවිල්ලා ලක්ෂ ගානක පඩි සල්ලි අරන් යනවා. අරන් ගියාම මගදී මංකොල්ල කරනවා. දැන් එහෙම අවශ්‍ය නැහැ. එයාට ගිනුමක් අරින්න කියලා ඒගොල්ලෝ ගිනුමට මේ ස්ලිප් වලින් කෙලින්ම බැර කරන්න පුළුවන් වැටුප. එයාට කාඩ් එක අරන් ගිහිල්ලා මුදල් ගන්න. ওই වගේ වාසි තියෙනවා. ඒ ඔයගොල්ලෝ දැනගන්න ඕන. ඒ ටික පැහැදිලි නේද? මේවා ආයි කතා කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මේ ගැන හරියටම ගලේ කෙටුවා වගේ පැහැදිලිව තේරුම් ගන්න ඕන. රයිට්? මේ ස්ලිප්ස් ගැන කියන්නේ රයිට්. මම හිතන්නේ පැහැදිලි ඇති. රයිට්. හරි. ඊළඟට අපි ඊළඟ කොටස අර කලින් කතා කරපු තව එකක් තමයි වට්ටකම වැඩි ගෙවි. මොනවාද? තත්කාලීන දලපීම් පත්‍ය හර තමයි RTGS කියලා මෙතන හැදෙන්න ඕනේ. ඒ සකුරක් දාගන්න. RTG කියලා විතර නෝට් එකේ තියෙන්නේ. Real time gross settlement. RTGS තත්කාලීන දලපියවීමේ පද්ධතිය. මෙම තත්කාලීන දලපියවීම පද්ධතිය හරහා සිදුවන ගනුදෙනු වලින් වැඩි ප්‍රමාණයක් අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොලේ ගනුදෙනු. දැන් අපි ඉස්සරහට කතා කරන්න නියමිත පාඩමක් තියෙනවා මුදල් තරවකරුවන්. දැන් ඉදිරි සතියේක අපි කතා කරනවා. එතකොට මේ මුදල් තරවකරුවන් money brokers මේගොල්ලන් ගනුදෙනු මිලියන්ස් ගණන් වලින් වෙන්නේ. මේ රුපියල් ලක්ෂ 2-3 ගනුදෙනු නේ මිලියන 50 මිලියන 60 මිලියන 400 ගනුදෙනු බැංකු අතර ගනුදෙනු. ඒ කියන්නේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොලේ ඉන්ටර්බැංක් කෝල් මනි මාකට් බැංකු අතර ගනුදෙනු මේ මුදල් තරවකරුවන් හරහා වෙන්නේ. ඒතර වෙන්නේ මොනවද? මෙන්න මේ RTGS හරහා වෙන්නේ මිලියන සල්ලි බිලියන ගණන් බෑග් වල දාගෙන මේ වාහන වල දාගෙන එහෙම එකකින් යන අවශ්‍ය නැහැ. ජයල මම ක්ලාස් එකේ ඉන්නේ මචං මම ක්ලාස් ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නේ මම ඉවර කළා වට කෝල් බෑක් කරන්න. හරි මචං ඕකේ. එතකොට සෝරි මම මේ කෝල් එක ගන්දර කරන හදිසි ගෙවීම. ඒ කියන්නේ සෝරි අන්තර්බැංකු ඒක්ෂණ වලදී ගන්දුන. ඒ කියන්නේ ඉන්ටර්බැංක් කෝල් මනි මාකට්. රාජ්‍ය සුරකුප්පත් ගන්දුන. ඒ කියන්නේ මේ පාඩමත් අපි ඉස්සරහට කරන්න ඉන්න පාඩමක්. ඒ කියන්නේ භාණ්ඩාගාර විල්පත් භාණ්ඩාගාර බැඳුම් කරන වගේ ගන්දුන. ඒ වගේ බැංකු අතර ප්‍රාථමික අලෙවිකරුවන් අතර සෙන්ට්‍රල් බැංක් අතර ලොකු මිලියන් ගණන් ගන්දුන වෙන්නේ ට්‍රාන්සැක්ෂන්. ඒවා. විවට වෙළඳපොළ හා වෙළඳපොළ ගනුදෙනු. විවට වෙළඳපොළ ගන්දුන. මේ අනිත් කැලව නැහැ. විවට වෙළඳපොළ කියන්නේ ඕපන් මාකට් ඔපරේෂන්. විවට වෙළඳපොළ විවෘත වෙළඳපොළ. ඒ කියන්නේ මොනවද? මහා බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුව තමයි මේ විවට වෙළඳපොළ කටයුතු කරන්නේ. මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන විවට වෙළඳපොළ ගන්න. ඒවා ඔයගලන්ට අනිත් පාඩම් වලදී දැනගන්න හම්බ වෙනවා. මොනවද මුදල් වෙළඳපොළ සමාන මුදල් මොකද්ද මේ විවෘත වෙළඳපොළ විවට වෙළඳපොළ මොනවද ඒ ටූල්ස් කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ? එතකොට රීපෝ රියෝස් ටිපොන අපි කතා කරනවා. ඒ වගේ ඒවයි ගන්දුන. ඒවා මිලියන්ස් ගණන් වලින් වෙන්නේ. ඒතර වෙළඳපොළ හා විවට වෙළඳපොළ ගන්දුන. දේශීය හා විදේශීය විනිමය වෙළඳපොළ වල රුපියල් පාදක ගන්නවා. ඒ කියන්නේ ලෝකල් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේ ලෝකල් ඒ කියන්නේ දේශීය විදේශීය වෙළඳපොළ වෙන්න පුළුවන් වෙනත් රටවල් එක කරන අනිත් විදේශීය මේ ගන්දුර වෙන්න පුළුවන් වෙනත් බැංකුවක දේශීය විදේශීය විනිමය වෙළඳපොළ වල රුපියල් පාදක ගන්න. ඒ රුපියල් පාදක කරගෙන රුපියල් පාදක කරන් වෙන ඩොලර් රුපී ට්‍රාන්සැක්ෂන්ස්. එහෙම නැත්නම් ඩොලර් යෙන් වෙන්න පුළුවන්. රුපී යෙන් වෙන්න පුළුවන්. යූරෝ ඒ වගේ රුපියල් පාදක කරා මෙන්න හැබැයි එක පැත්තක් පාදක ගන්දුණු ඒ වගේ ගන්දුණු කරනගේ හදිසි ගෙවීම ඉමර්ජන්සි පේමන්ට්ස් තියෙනවා මිලියන් ගණන් ලංකා ක්ලියර් මගින් මෙහෙවන නිෂ්කාශනයන්නේ සුද්ධ ගෙවීම ලංකා ක්ලියර් කියන සමාගමෙන් කරන නිෂ්කාශන කටයුතු ඒ කියන්නේ පියවීම කර ඒවා යන්නේ මිලියන්ස් ගණන් ට්‍රාන්සැක්ෂන් මම කිව්වේ ඉස්සර ජංගම ගිණුම් පියවීම පද්ධතිය තිබුණා ඒ වගේ දැන් කරන්නේ RTGS වලින්. ඒතර මිලියන් ගණන් බැංකුව අතර වෙන ගන්දුණු මේව නිෂ්කාශන ශුද්ධ ගෙවීම් පියවීම ආදී ඇතුළත් වෙනවා. ඕවා තමයි මේ තත්කාලීන දල පියවීම පද්ධතිය මම කියන්නේ මිලියන 5ට වඩා වැඩි ගන්න. දැන් ඔයගලන්ට ප්‍රමාණවත් තොරතුරු තියෙන ස්ලිප්ස් ගැනත් RTGS ගැනත් තොරතුරු ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර ලියන්න. පැහැදිලි ඇති මම හිතන්නේ. ඊළඟට අපි යනවා අනිත් කාරණා ඡායාගත චෙක්පත් සහ ලෝපන පද්ධතිය. check imaging and transaction system. හරිද? මේ ක්‍රමය 2006 වසරේ මැයි කාලේ තමයි
ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් මෙම් පද්ධතිය හඳුන්වා දෙනවා. මීට කලින් උනේ ෆිසිකල් ක්ලියරින්. ෆිසිකල් ක්ලියරින් කියන්නේ භෞතිකව මහ බැංකුවේ ක්ලියරින් හවුස් එකක් තියෙන උදේ හවස එතෙන්ට බැංකුවල නියෝජිතය එකතු වෙලා ෆිසිකල් ක්ලියරින් කරගන්නවා. මම හිතන්නේ මම වඩා කැමතියි ඕගොල්ලන්ට කියලා දෙන්න ස්ක්‍රීන් මේ බෝඩ් එකේ පොඩ්ඩක් ඇඳලා ෆිසිකල් ක්ලියරින් එක කොහොමද උනේ කියලා ඉස්සර පරණ එක පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම් බෝඩ් එකේ. ඒකට ඔයගොල්ලන්ට පෙනේ මේ අලුත් චෙක් මේ ක්ලියරින් සිස්ටම් එක දැනගන්න ඉස්සෙල්ලා පරණ ෆිසිකල් සිස්ටම් එක කොහොමද තිබුණේ කියන එක ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්න. මම ඒක පෙන්නන්නම් ඉන්න කතා කරලා ඔයගොල්ලන්ට මේ ඇඳලා පෙන්නන්නම්. බලාගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඉන්න බෝඩ් එකේ මම ඇඳලා පෙන්නන්නම් බලාගන්න. ඉස්සර තිබුණ පරණ ක්ලියරින් සිස්ටම් එක කොහොමද තිබුණේ කියලා. කලේ කියලා. බෝඩ් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. හැමෝටම බෝඩ් එක පේනවා ඇති. මම අර කලින් කිව්වා වගේ සෙන්ට්‍රල් බැංකුවේ මෙහෙම බැංකින් ඩිපාර්ට්මන්ට් කියලා එකක් තිබුණා. ඉස්සර දැන් ඒක නැහැ. මේ බැංකින් ඩිපාර්ට්මන්ට් එකේ මේගොල්ලෝ තමයි මේ ක්ලියරින් හවුස් එක කරන්නේ. ක්ලියරින් හවුස්. ඒක මෙතන වෙනම ඔෆිසර් කෙනෙක් වාඩිලා ඉන්නවා. මගේ විශාල මේස් එක මෙතන වාඩිලා ඉන්නවා. එයා මහා බැංකුව නියෝජනය කරන්නේ. මේ ඔෆිස් එක මෙතන වාඩිලා ඉන්නවා. එතන හැම බැංකුවකටම සීට් එකක් තියෙනවා මේකේ. හැම බැංකුව නියෝජනය මේ ලොකු මේස් එක. ඒ කාලේ මේ තරම් බැංකු තිබුණෙත් නැහැ. නමුත් ඒ ප්‍රධාන කාර්යාලයෙන් හැම බැංකුවම මහජන බැංකුව වෙන්න පුළුවන්, ලංකා බැංකුව වෙන්න පුළුවන්, පුද්ගලයන් වශයෙන් වෙනත් බැංකුවක් වෙන්න පුළුවන්. හැම එකකම ප්‍රධාන කාර්යාලයෙන් ඒගොල්ලෝ ඇවිල්ලා ක්ලියරින් ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා මේ ක්ලියරින් එකට වාඩි වෙනවා. මේ ආකාරයෙන්. වාඩිලා මේ ඔෆිසර් ඉස්සරහා ඒගොල්ලන්ගේ චෙක් පත්. දැන් අපි හිතමු මේ මෙතන බැංකුව 10ක ඉඳන් මේ පළවෙනි බැංකුවෙන් යම් චෙක් පත් ප්‍රමාණයක් මේගොල්ලෝ බැංකුවට යන ප්‍රමාණය මේගොල්ලන් ලැබිච්ච ප්‍රමාණය චෙක් ප්‍රමාණය මේගොල්ලෝ ඒ පළවෙනි බැංකුව විසින් මේගොල්ලන්ට ලබා දෙනවා මිටිය බණ්ඩල් එක වෙනවා වෙන් කළා 10 වෙනි බැංකුවට. ඒ වගේ 9 වෙනි බැංකුවට 8 වෙනි බැංකුවට ආදී වශයෙන් ඒවට ඒගොල්ලන්ට ලැබිච්ච චෙක් පත්. ඒ වගේ හැමෝම මෙතන චෙක් පත් හුමාරු කරගන්නවා. අනිත් බැංකුවෙන් තමන්ට ලැබිච්ච ඒවා අරගෙන ඊට පස්සේ මේගොල්ලෝ මේ නිලධාරීන් මේවා නැවත අරන් ගිහලා බැංකුවට ප්‍රධාන කාර්යාලයට ඒගොල්ලෝ චෙක් කරලා බලලා ඒවා නිවැරදිභාවය සාතික කරලා පස්සේ ආයි හවසට ඇවිල්ලා මේ හුමාරු කරගන්නවා. අරගෙන ඊට පස්සේ එදා දිනේ අවසානයේ මහ බැංකුවේ ඔය කියන මේ බැංකින් ඩිපාර්ට්මන්ට් එකේ ඩිවිෂන් එකේ ඇතුලේ අර කරන්ට් account ඩිවිෂන් එකේ ගිණුම් අතර ඩෙබිට් ක්‍රෙඩිට් කරනවා දිනේ අවසානයේ. ක්ලියරින් මේ ක්ලියරින් එකේ පියවීම සමහර එක බැංකුවකින් තව බැංකුවකට යන්න මුදල් අය වෙන්න තියෙන පුළුවන්. තව බැංකුවකට මුදල් අය වෙන්න තියෙන පුළුවන්. ඒතකොට ඩෙබිට් ක්‍රෙඩිට් කරනවා කරනවා. දිනේ අවසානයේ. ෆිසිකල් ක්ලියරින්. ඒතකොට මේකට කාලය ගත වෙනවා. දැන් යාපනයේ චෙක් එකක් කුරිය කරලා හරි තැපෑලේ වල හරි කොළඹ ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා ඒගොල්ලෝ එකතු කරලා ලංකාවේ ඔක්කොම ලංකා බැංකුවේ නම් එකතු කරා. ඒවා ගිහිල්ලා ක්ලියරින් එකට යනවා. ඒතකොට එදා දවස් ඇතුළත තියෙන චෙක් ටික තමයි අරන් යන්නේ. සමහර T+3 නෙමෙයි T+4 5 වගේ යනවා චෙක් එකක් ක්ලියර් වෙන්න. දවස් ගාණක් යනවා. නිවාඩු දවසක් අහුණු ලොන් වීකෙන්ඩ් එකක් අහුණු ඒවා බාධාවන් වෙනවා. නමුත් දැන් මේ තාක්ෂණෙත් එක්ක මේ සිස්ටම් හරහා මේක වෙනකොට අනිවාර්යෙන් මේ දැන් අලුත් සිස්ටම් අපි කතා කරලා අපිට තේරෙනවා මේ ප්‍රමාදයන් මේ කාලේ ගත වෙන්නේ නැහැ. ඒකට ඉක්මනින් වෙනවා. ඒ වගේම තාක්ෂණයේ පදනම් කරන නිසා පොඩි අඩුපාඩුවක් තිබ්බත් මැෂින් වලදී ඒවා මේ උපකරණ හරහා ගමන් කරද්දී රිජෙක්ට් වෙනවා. ඉක්මනින්ම වාර්තා වෙනවා. ඉක්මනින් මේවා රෙකෝඩ් වෙනවා. මේ වගේ නම් ඒවා අරන් ගිහිල්ලා ආපහු ප්‍රධාන කාර්යාලයට ආපහු ඒගොල්ලන් ඒ අවශ්‍ය තැනට යවලා කාලෙකුත් ගත වෙනවා. මහන්සියත් ඒ කියන්නේ ඒ දාන ඇටෙම්ප්ට් එකත් වැඩි. ඒ වගේම මේකේ කාර්යක්ෂමතාවයත් අඩුයි. මේක තමයි කලින් ෆිසිකල් ක්ලියරින්. ඒතකොට මේක දවසට දෙපාරක් මේ ක්ලියරින් එක තියෙනවා මහා බැංකුවේ ඒ මහා බැංකින් ඩිපාර්ට්මන්ට් එකේ ඉල්ලාරේ යනවා. ඕක තමයි ෆිසිකල් ක්ලියරින්. මෙතන පැහැදිලි ඇති. කලින් තමයි ෆිසිකල් ක්ලියරින් එක ඕක තමයි උනේ. දැන් ඔන්න ඔය ක්‍රම ඒ වෙනුවට තමයි මේ අලුත් ක්ලියරින් සිස්ටම් එක මෙන්න මේ යටතේ හඳුන්වා දුන්නේ. මොකද්ද මේ ක්‍රමේ? මේකට කියන්නේ ඡායාගත චෙක්පත් සහ ලෝපන පද්ධතිය. check imagine and transaction system කියලා මේකට කියනවා. බලමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. 2006 වසරේ මැයි මාසයේදී ලංකා ක්ලියර්
පෞද්ගලික සමාගම විසින් මෙම පද්ධතිය හඳුන්වා දුන්නා. ඒ කියන්නේ මේ සමාගම ඇති කරේම මේ සඳහා තමයි මේ ක්ලියරින් හවුස් එක. ඒ මගින් චෙක්පත් නිෂ්කාශන සඳහා විද්‍යුත් ක්‍රම ඉදිරිපත්. ඒ කියන්නේ විද්‍යුත් තමයි මේක සිදු වෙන්නේ. ඒ අනුව චෙක්පත් නිෂ්කාශන කාල රාමුව T+1 මම කියුවා T+1 ලෙස හඳුන්වා දී ඇත. මේ T යනු ලංකා ක්ලියර් සමාගම චෙක්පත බාර ගන්නා දිනේ. T. එක යනු ඊළඟ ව්‍යාපාරික දිනේ. දීප ක්‍රියාත්මක වන මෙහිදී ඊළඟ ව්‍යාපාරික දිනේදී ගන්දොනුකවට තම චෙක්පතට හිමි මුදල් ලබා දීමට හැකියි. මම කිව්වේ T+1 කියලා එකයි. එතකොට මේදී අගරුවී ආපසු යවන චෙක්පත් සඳහා චෙක්පත් අගරු දැන්වීම මගින් සිදු කරේ. අගරු දැන්වීම කියන්නේ රිටර්න් වෙනවා. ඒවා සිස්ටම් එකේ රිජෙක්ට් වුණාම ඉක්මනින්ම දැනුම් දෙනවා. මෙම නිෂ්කාශන ක්‍රමයේ ශුද්ධ ශේෂය ඒ කියන්නේ net balance එක. ශේෂය ඉහතින් සඳහන් කළ තත්කාලින දල පියවීම පද්ධතිය මගින් අර අපි උඩින් කතා කරේ real time gross settlement වයින් පෙරවරු 8 පියවන්න ඕන. ඒ කියන්නේ ඒ කලින් දවසේ අවසානයේ තිබුණ ගෙවීම් පියවීම ඊළඟ පසු දවසේ 8:30 වෙනකොට පියවීම වෙන්න ඕන. ඒ කියන්නේ වෙනවා. පියවුම් නිෂ්කාශන පද්ධතිය මගින් සෑම දිනකම පස්වරු 2:45 සිදු කළා. ඒ කියන්නේ නිෂ්කාශන පද්ධතිය මගින් සෑම දිනකම පස්වරු 2:45 සිදු කරන්නේ. කියන්නේ හවස. මෙම පද්ධතියේ තාක්ෂණික සංවර්ධන නිසා ලංකා ක්ලියර් සමාගමට චෙක්පත් බාර ගැනීම වේලාව T+1 තෙක්ද දීර්ඝ කරන නිසා කාර්යක්ෂමතාවය ඉහළ ගොස් ඇත. ඒ කියන්නේ ඒක දවස් 30 බාර ගන්නවා. ඒ වගේම නිශ්චිත වෙලාවල් කාල රාමුවක් දීලා තිනවා මේක ක්ලියරින් වෙන්නේ මේ වෙලාවට සිස්ටම් එකේ accounts update කරන්නේ මේ වෙලාවට කියලා. ඒ නිසා දිවයින පුරා පස්වරු 3 තෙක් චෙක්පත් බාර ගැනීමට වේලාව දීර්ඝ කළ හැකියි. හවස 3 වෙනකම් චෙක්පත් ගන්න සිස්ටම් එකනේ යවන්නේ. ගැටලුවක් නැහැ. පස්වරු 2:30 වන විට අර්ථලාභීන්ගේ ගිණුම් වලට නිෂ්කාශන චෙක්පත් දර කළ හැකියි. මේ තත්ත්වය නිසා අගරු චෙක්පත් ප්‍රමාණය 2014 වන විට මේක හරියට ඉලක්කම දාලා නැහැ. 14 වන විට 4 දක්වා අඩු වෙන එක. කියන්නේ මේ චෙක්පත් ප්‍රමාණයේ නම්බර එකක් අත් වෙන ඉලක්කම් ප්‍රමාණය. යම් ප්‍රමාණය චෙක්පත් ප්‍රමාණය වටනකම. කොහොම වුණත් මේක නිසා කාලය ඉතුරු වෙනවා. කාර්යක්ෂමව සිද්ධ වෙනවා. ඒ වගේ සිස්ටම් එක හරහා වෙන්නේ. ඒ නිසා ගොඩාක් නොඑක් වෙනත් හේතු කාරණා මත අගරුවෙන් චෙක් ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේකේ ක්‍රමය දාගන්න වෙන්නේ සිස්ටම් එක හරහා. සිස්ටම් එක හරහා වෙන්නේ. පොදු විද්‍යුත් තරමන පැවරීමේ පද්ධතිය Common Electronic Fund Transfer CEFT Common Electronic Fund Transfer System. අපිට තව පොඩි වෙලාවක් තියෙනවා. මේකත් අපිට කතා කරන්න පුළුවන්. ඒ විනාඩි 8ක් 10ක් විතර තියෙනවා. මේ පාඩමට සම්බන්ධ පොදු විද්‍යුත් අරමුදල් පැවරීමේ පද්ධතිය. මම අර කලින් කිව්වා Common Electronic Fund Transfer System එක කියන්නේ Common Network කියන්නේ. මේ ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ අරමුදල් පැවරීමේ විද්‍යුත් පද්ධතිය. මේක කුඩා ප්‍රමාණයේ අරමුදල් පැවරීමේ විද්‍යුත් පද්ධතිය. කුඩා ප්‍රමාණය. මේදී මංගත කියන්නේ ඔන්ලයින්. ඔන්ලයින් කියන්නේ ඉංග්‍රීසි වචන සිංහලෙන් මංගත ක්‍රමයට අරමුදල් පැවරීම සිදු වන අතර 2015 අගෝස්තු මාසයේදී හඳුන්වා දෙනු ලැබිය. මේක 2015 අගෝස්තු මාසයේ මේ ගනුදෙනු කරුවන්ගේ ගිණුම් වලට අරමුදල් පැවරීම මංගතව සිදු වෙනවා. කියන්නේ ඔන්ලයින්. අතර ඒවා වෙන්වෙන්ව සිදුවන අරමුදල් පැවරීම මේ ඉන්ඩිවිජුවල් වෙනවා. මේද ශ්‍රී ලංකා අන්තර්මක ගේම් පද්ධතිය මෙන්ම කුඩා පරිමාණයේ අරමුදල් පැවරීම සඳහා භාවිත කරනු ලැබේ. කියන්නේ ස්ලිප් එක වගේම කුඩා ප්‍රමාණයේ අරමුදල් පැවරීම සඳහා මේක පාවිච්චි වෙන්නේ. භාවිත කරනු ලැබේ. මෙහිදී මෙම ගෙවීම් පද්ධතියේ සහභාගීකරුවන් වන බැංකුවරුන් අතර ඒ කියන්නේ මේකේ සහභාගීකරුවන් ඉන්නවනේ මේකට ජොයින් වෙච්ච අය. බැංකුවන් අතර අරමුදල් පැවරීම හා පියවීම සිදු වෙනවා. මේ ක්‍රමයෙන් වෙන්නේ එක. මෙම ගනුදෙනු අන්තර් බැංකු හෝ ජංගම ගෙවීම් උපකරණ හරහා සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙම ගනුදෙනු ඉන්ටර්නෙට් බැංකින් අන්තර් බැංක කියන මේ ඉන්ටර්නෙට් බැංක් හෝ ජංගම ගෙවීම් උපකරණ හරහා සිදු කරන්න පුළුවන්. මෙවැනි අරමුදල් පැවරීම ක්‍රම මගින් ගනුදෙනු කරවන්ට සෑම දිනකම පැය 24 පුරාම ගනුදෙනු කිරීමේ පහසුකම් සැලසෙන අතර මේ මගින් ගනුදෙනු වල පිරිවැය ඒ කොස්ට් එක අඩු වෙනවනේ. cost of transaction cost එක අඩු වෙන අතර කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමකින් පවත්වාගත හැකියි. ඒ කියන්නේ ස්ලිප් එක වගේම කුඩා ප්‍රමාණික පේමන්ට් සිස්ටම් එක මේකේ දවස් පැය 24 පුරාම සිදු වෙනවා. මේකේ වෙන්නේ පොදු විද්‍යුත් අරමුදල් පැවරීම පද්ධතිය කියන්නේ ඇත්තටම මේකේ ඒ සහභාගී වෙන බැංකු කරුවන් අතර ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඒක මේ වෙනම පද්ධතියක්. ඒ කියන්නේ දීර්ඝ විස්තරයක් අනිත් නෝට් එකේ ඔයගලන්ට එනවා. ඒකෙන් තවදුරටත් ඔයගලන්ට පැහැදිලි කරනවා මේක මේ ප්‍රමාණයට තේරුම් ගන්න දැන. දීර්ඝ විස්තරයක් මේක න පස්සේ එනවා. විද්‍යුත් මුදල්
e-money. විද්‍යුත් මුදල් නැතොත් ඉලෙක්ට්‍රොනික මනි සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින මුදල් මෙන් පිළිගනු ලබන අතර. කියන්නේ විද්‍යුත් පනිත් එහෙම පිළිගන්න. ඒවා විද්‍යුත් ක්‍රමයට පවත්වා ගනු ලබයි. මේවා කාසියා නෝට්ටු මෙන් ස්පර්ශ කළ නොහැකි අතර. වේගවත් ගෙවීම් කිරීම රටවල් තුල මෙන්ම දේශ සීමා ඉක්මවා අන්තර්ජාතික වශයෙන් භාවිතා කළ හැකියි. e-money. right? මේදී භෞතික මුදලින් කරනු ලබන ගෙවීම් පේවීම් වලට වඩා ගන්ධන කරන්නට ඉතා පහසුවෙන් සිදු කළ හැකි වේ. භෞතික කරනට වැඩි පහසු නැතනම් මෙවැනි විද්‍යුත් මුදල් වර්ග වලට උදාහරණ ලෙස විද්‍යුත් මුදල් පසුම්බි සහ වටිනාකම් සහිත ගෙවීම් කළ හැකි කාඩ් වර්ග. ඉතින් අපි දන්නවා කාඩ් පත් වර්ග සඳහන් කළ හැකියි. මේදී සිදුවන්නේ භෞතික මුදල් විද්‍යුත් ක්‍රමයට ගවඩා කර. මම අර පෙන්වුවේ අර PowerPoint එකේ භෞතික මුදල් විද්‍යුත් ක්‍රමයට ගවඩා කර තබාගෙන විද්‍යුත් උපකරණ භාවිතයෙන් පරිගණක තොරතුරු තාක්ෂණික පද්ධතිය හරහා හෝ විද්‍යුත් උපකරණ භාවිතයෙන් හුමාරු කරගෙන. ඒක මම එදා රූප සටහනින් පැහැදිලි කරා අරගෙන. ඒ විදිහට ස්ටෝර් කරගෙන පාවිච්චි ගන්න පුළුවන්. උදාහරණ හර කාඩ්පත්, ණය කාඩ්පත්, පෙර ගෙවුම් පත්, ස්මාර්ට් කාඩ් සහ පෙර සඳහන් කළ විද්‍යුත් මුදල් පසුම්බි වේ. මේවා පරිහරණය කිරීමේ වාසි මෙන්ම ආවාසිය දක්නට ලැබේ. දෙපැත්තම තියෙනවා මේ. කාලය ඉතිරි වීම ලෝකයේ සෑම ස්ථානයක සිටම ගනුදෙනු කළ හැකි වීම පහසුව ආරක්ෂාව ප්‍රදාන වෙනවා. ඒ පහසු වාසි. එසේම තාක්ෂණික දෝෂ නිසා ගනුදෙනු වලට බාධා වීම. ඒ කියන්නේ ටෙක්නිකල් එරර් නිසා ප්‍රශ්න වෙන්න පුළුවන්. සෑම වෙළඳසැලකම හෝ වෙළඳපළකම භාවිතා කරන හැමතැනටම මේක පාවිච්චි කරන්න බෑ. පොයින්ට් ඔෆ් සේල්ස් හැමතැනම නැහැනේ. ඒ කියන්නේ මැෂින්ස් හැමතැනම නැහැනේ. නැහැ කියමු. වංචනික ක්‍රියාවන්ට ගොදුරු වීමේ හැකියාව. එහෙම ෆ්‍රෝඩ්ස් වෙන්න පුළුවන්. සහ සෑම ගනුදෙනු කරනකොටම ගනුදෙනු කිරීම දැනුම සහ අවබෝධය නැතිවීම. ඒ ප්‍රශ්නෙත් තියෙනවා. විද්‍යුත් මුදල් භාවිතයේ අවාසි සහගත තත්ත්වය වේ. ඒ කියන්නේ සෑම බැංකුවකම හැම ගනුදෙනු කරනකොටම කාඩ් එකක් දුන්නත් සමහරව පාවිච්චි කරන්නේ ඕවර් ද කවුන්ටර් ට්‍රාන්සැක්ෂන් වලට යනවා. මොකද හේතුව ඒගොල්ලෝ සමහරට මැලිකමක් දක්වනවා මේ තියෙන මේවා පාවිච්චි කරන්න. ඒ කියන්නේ lack of awareness. ඒ කියන්නේ දැනුමත් භාවය නැතිකම, තාක්ෂණය පාවිච්චි කරන තියෙන මේ කියන්නේ පසුගාමී බව, ඒ ආදී කාරණාත් බලපානවා. ඒ වගේ වංචනික ක්‍රියාවලට ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේම හැම වෙලෙසම පහසුකම් නැති වෙන්න පුළුවන්. ඒ ආදී අපහසුතාවයනුත් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ තේරුම් ගැනීම අවශ්‍යයි. වාසි වගේම අවශ්‍යයි. ඊට ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බි. ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බිය. අපිට තියෙනවා කතා කරන්න දුලා ඒකයි සංකීර්ණ ටෙලි යන්ත්‍රාංශ සේවා සඳහා පොදු යාන්ත්‍රණය. CS. ඊළඟට සයිබර් ආරක්ෂණ අවදානම, සයිබර් සිකියුරිටි රිස්ක් එක. ඊළඟට ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම. ඊළඟට ගෙවීම් කාඩ්. අරමුදල් පැවරුම. තත්කාලීන දළ පෙවීම පද්ධතිය. අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය, ජාත්‍යන්තර කළ මුදල් කරන ඔය අපි කතා කරලා දිනවා. ජංගම මුදල්. මේ ආදී වශයෙන් තව පාඩම් කීපයක් මේකේ කැලි කීපයක් තියෙනවා. අපිට දැන් වෙලාව ඉවර නිසා එකක් පටන් ගත්තොත් අපිට ඉවර කරන්න අමාරුයි. අපි මතක තියාගන්න ළමයි. ඔයගොල්ලෝ මෙන්න මෙතන නිකන් මම කතා කරා. සයිබර් තාක්ෂණය සේවා electronic up to this point I have discussed with you all. මෙන්න මේ දක්වා මම කතා කරා විද්‍යුත් මුදල් e-money. Up to this point I have discussed with you all. Then next day I will start in this point. Electronic මුදල් පසුම්බිය, right? මෙතන ඉඳලා පටන් ගන්න පුළුවන්. ඊට ඒකයි අනික අපිට තියෙනවා කැපිටල් මාකට් එක. ඊළඟ පාඩම මේ ඕලන්ට එවලා තියෙනවා නෝට් එක. මේ තියෙන්නේ මෙන්න මේ නෝට් එක. කොටස් සුරකුම්පත් වෙළඳපොළ සේවාවන්. මේක අපි කතා කරේ නැහැ. මේක අපිට කතා කරන්න තියෙනවා. ඒකත් එක අපි ඊළඟ දවසේ කතා කරනවා. එhmenan අපි අද අපිට කාලය අවසන් නිසා ඉතින් අපි නතර කරනවා. මම හිතන්නේ මේ පාඩම ඉතාල වැදගත් පාඩමක්. හැම පාඩමම වැදගත්. ඉතාල වැදගත් පාඩමක්. ඔයගොල්ලන්ට මම හිතන්නේ ඕකේ. යම් අවබෝධයක් ලැබෙන්න ඇති. හැබැයි මේක තව කොටස් ඉවර නැහැ. තව කොටස් තියෙනවා කතා කරනවා. තව word document එක note එකක් තියෙනවා. තවත් දේවල් මේ ගෙවීම අපේ පද්ධතිය ගැන, ඒකේ සැකස්ම ගැන, සායගේ යම් ක්‍රියාකාරකම් ගැන සමහර දේවල් මේ කතා කරපු දේවල් තවත් සවිස්තරාත්මකව තව note එකක් තියෙනවා. ඒකත් මම ඉදිරි කාලේ සාකච්ඡා කරන්න එවනවා. එතකොට අපිට දැන් මේ ඉතුරු ටිකයි කොටස් සුරකුම්පත් වෙළඳපොළ සේවාවන් අපිට ඊළඟ සතියේ කතා කරන්න පුළුවන්. අනිත් note එකත් මම ඉදිරි කාලේ කතා කරන්න වෙනවා. අපි අද පාඩම ඉවර කරමු එනවා. right. Thank you sir. මේ කාලය අවසන් නිසා අද මෙතින් අපි නතර කරනවා. next week මම හිතන්නේ class එක තියෙනවා. අද ඇවිල්ලා 9 වෙනිදා 16 නේ next Saturday තියෙනවා. ඒ විදිහට
අපි දිගටම කරනවා. ඕගොල්ලන්ගේ විභාගය මම හිතන්නේ අප්‍රේල් 5 වෙනි විදිය තමයි මට දැනගන්න තියෙන්නේ. දැන් විභාගය සැලසුම් කරලා තියෙන්නේ ඊට කලින් විභාග මිස් වෙච්ච කණ්ඩායම් දෙකට. right. thank you වෙනවා.